අයිවන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනී ඔබ එක්ව සිටින්නේ. ඔබ දන්නවා මේ දවස්වල රටේ පවතින තත්ත්වය පිළිබඳ විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳව ගත්තත් ඒකම ඒ හරහා ඇති වෙලා තියෙන තත්ත්වයන් ගණනාවක් තියෙනවා. ප්‍රශ්නකාරී තත්ත්වයන් දැන් ගණනාවක්ම තියෙනවා. විදුලි අර්බුදයක් පිළිබඳව කතා බහට ලක් වෙනවා. ඒකම තෙල් අර්බුදයක් පිළිබඳවත් කතා බහට ලක් වෙනවා. රටේ ආර්ථිකය පිළිබඳව බොහෝ කරුණු කාරණා මේ මොහොත වෙන විට කතා බහට ලක් වෙලා ප්‍රධාන මාතෘකාවන් බවට පත් වෙලා තියෙනවා. පසුගිය දින වකවානුවලදී වැඩිපුර කතා බහට ලක් වෙච්ච කරුණක් තමයි ගෑස් පිළිබඳව ප්‍රශ්නයක්. එක ප්‍රශ්න නිමාවක් දකිනකොට තවත් ප්‍රශ්න බිහි වෙනවා. මේ තමයි රටක පවතින තත්ත්වය. ලෝක ආර්ථිකය ගත්තත් අද සෑම රටක්ම පහේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොරෝනා උවදුරත් එක්ක කොරෝනා ව්‍යසනයත් එක්ක ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වයක් අපේ රටටත් බෙහෙවින්ම බලපාලා තියෙනවා. මෙන්න මේ කරුණු කාරණාත් එක්ක වත්මන් ආණ්ඩුව අවුරුදු 2ක් මේ වෙනකොට තමන්ගේ ගමන් මඟ පහු කරලා තියෙනවා. මේ කාරණාත් එක්ක මේ ගෙවි ගිය වසර දෙක තුලත් ඒකම ඉදිරියේදී යන්න තියෙන ගමන් මාර්ගය දිහා බැලුවහම ආණ්ඩුවේ ගමන් මඟ යහපත්ද අයහපත්ද මෙන්න මේ කාරණේ තමයි අද තුලාව දේශපාලන සංවාදයෙන් අපි සාකච්ඡා කරන්න අදහස් කරලා තියෙන්නේ. අපි දේශපාලනයේ නිරත වුණත් නමුත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙලා ඉන්න තරුණ නීතිඥයන් 4 දෙනෙකුට අද තුලාව දේශපාලන සංවාදයේ සඳහා ආරාධනා කළා. මේ තරුණ දේශපාලනඥයන්ට වැඩිය එහා ගිය නීතිඥ වෘත්තියේ නිරත වෙමින් සහ ජනතාව සමග නිරන්තරයෙන්ම ගැටෙන මේ නීතිඥ මහත්වරුන්ගෙන් අපි අද බලාපොරොත්තු වෙනවා මේ රටට අද ඇති වෙලා තියෙන තත්ත්වයක් මේ පහුගිය වසර දෙක තුලත් ඊට කලිනුත් රටේ ඇතිවෙච්ච තත්ත්වයක් අද පවතින තත්ත්වය තුළ ඉදිරි අනාගතයේ මොන ආකාරයෙන් රටට ජනතාවට මොන විදිහේ කරුණු කාරණාවලට මුහුණ දෙන්න වෙයිද කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්න. අපි අද ආරාධනා කරා තුලාව දේශපාලන සංවාදයට නීතිඥ එරන්ද වැලියංගගේ මහත්මයා ප්‍රධාන සංවිධායක සමගි ජනබලවේගයේ හෝමාගම ආසනය ආයිබන්න ඔබතුමාට ඒකම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් මහරගම ප්‍රධාන සංවිධායක නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයා ආයිබන්න ඔබතුමාට ඒකම පිවිතුරු හෙළවුරුමේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහත්මයා ආයිබන්න ඔබතුමාට ඒකම නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා සභාපති යුක්තිය උදෙසා නීතිඥයෝ ආයිබන්න ඔබතුමාට මම හිතන්නේ මේ තුලාව දේශපාලන සංවාදයේ තුලදී ඔබතුමාලගේ ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්නට ඉඩකඩ අවස්ථාව තියෙනවා. පළවෙනි වටේදී විනාඩි 6ක කාලයකුත් දෙවෙනි වටේදී විනාඩි 8ක කාලයකුත් තුන්වෙනි වටේදී යලි විනාඩි 6ක කාලයකුත් ලැබෙනවා. දෙවෙනි වටේදී ඔබතුමාලට පුළුවන් ඔබතුමාලට ඕනෑම කාරණයක් පිළිබඳව ප්‍රශ්න කරන්නට. කෙටියෙන් ප්‍රශ්න යොමු කරනවා නම් කෙටියෙන් පිළිතුරු ලබා දෙනවා නම් අපේ කාලය කළමනාකරණය කරගන්න අපිට හැකියාව තියෙනවා. මම මුලින්ම කැමති නීතිඥ එරන්ද වැලියංගේ ඔබතුමාගෙන් අහන්න දැන් ඔබතුමා ඍජුවම දේශපාලනඥයෙක්. ඡන්දයට ඉදිරිපත් වෙච්ච සහ ක්‍රියාකාරීව දේශපාලනයේ නිරතලා ඉන්නේ එක්කම නීතිඥ වෘත්තියේ නිරතලා ඉන්න තරුණ නීතිඥයෙක්. දැන් සමගි ජනබලවේගයේ හැටියට ගත්තොත් ඔබතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ හැටියට දැන් ගෙවිච්ච අවුරුදු දෙක තුල මේ රටේ වත්මන් ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙල එහෙම නැත්නම් වත්මන් ආණ්ඩුව මේ තමන්ගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලත් එක්ක ඉදිරියට යද්දී රටාද ඇති වෙලා තියෙන තත්ත්වය රටාද ඉන්න තත්ත්වය ඔබතුමා මොන ආකාරයෙන්ද දකින්නේ මේක යහපත් ගමන් මාර්ගයක ඇවිල්ලා තියෙනවද එහෙම නැත්නම් අනාගතයේ අයහපත් වෙන ගමන් මාර්ගයකද ආණ්ඩුව මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ සුදවරුන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා ITN මාධ්‍ය ජාලයට අද රටේ පවතින තත්ත්වය පිළිබඳවත් පසුගිය අවුරුදු දෙකේ කාලවකවානුව පිළිබඳවත් රටේ නීතිඥවරුන්ගෙන් අදහස් ගැනීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපේ රටේ තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ ලක්ෂ 200කට වැඩි ජනතාවක් ඉන්න ඔවුන්ට එක තැන එකවර රැස් වෙලා Taman සම්බන්ධයෙන් තීරණ ගන්න බෑ. ඒ නිසා තමයි Tamanගේ විධායක බලය විධායක ජනාධිපතිවරයාටත් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙන්නේ. ඒ අනුව අවුරුදු 5කට සැරයක් ජනාධිපතිටත් අවුරුදු 5ක කාලයක් පාර්ලිමේන්තුවටත් තමන් වෙනුවෙන් නීති රීති හදන්නත් තමන් වෙනුවෙන් තීන්දුව ගන්නත් බලය ලබා දීලා තියෙනවා. එතකොට මේ විධායක බලය 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් 2020 පොදු ජන පෙරමුණටත් මේ රටේ ජනතාවගේ අති බහුතරයක් ලබා දුන්නා. එහෙනම් මේ ආණ්ඩුවේ ඒ අවුරුදු දෙකක කාලයේ යහපත්ද අයහපත්ද කියලා බලන්න වෙන්නේ අද වන විට ඒ ආණ්ඩුවේ කාර්යභාරය නිසා
මේ ක්‍රියාත්මක වෙන ශේෂපත්‍රයත් එක්ක ජනතාවගේ ඇසින් තමයි අපිට බලන්න වෙන්නේ. එහෙම නැතුව මම විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන චරිතයක් හැටියට බලනවාට වැඩිය මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ ඇසින් තමයි ඒ පිළිබඳව බලන්න වෙන්නේ. දැන් බැලුවොත් එහෙම අද අපේ රටේ බහුතරයක් ජනතාව මේ වන විටත් තමන්ගේ ගෙදරට අවශ්‍ය දේ උයා පියා ගන්න ගෑස් සිලින්ඩරය අරගෙන පොලිමේ ඉන්නවා. තමන්ගේ දරුවට අවශ්‍ය කිරිපිටි ටික ලබා දෙන්න ඒක ලබා ගන්න පොලිමේ ඉන්නවා. වෙනදාට රුපියල් 80ට ගත්ත හාල් කිලෝ එක අද රුපියල් 200 වෙලා. ඒ විතරක් නෙමෙයි මෑත කාලය පුරාවටම අපේ රට හාලින් ස්වයංපෝෂිත වෙලා තිබ්බා. අද චීනය ඇතුළු අනෙක් රටවලින් හාල් විවිධ ආකාරයෙන් ලබා ගන්න තත්ත්වයට අපේ රට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම ගොවියා මහපාරට ඇවිල්ලා පඹි පුච්චන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා දැන් සිමෙන්ති ගන්න අපේ රටේ බොහොමයක් කර්මාන්තකරුවෝ ඇතුළු පුද්ගලයන්ට අද පොලිමේ ඉන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි රටේ තියෙන සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් ඊයේ දිනේදී ජනාධිපති ලේකම් අලුත් පුද්ගලයෙක් බවට පත් වුණා. අගමැති ලේකම් අලුත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරු 5 දෙනෙක් මේ වසර දෙක කාලය පුරාවට පත් වුණා. දැන් ඊයේ දිනේදී මිල්කෝ ආයතනයේ සභාපති අලුත් සභාපති කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගෙන් මාධ්‍ය ගිහලා අහනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඔහු කියනවා මම මේ මිල්කෝ ආයතනයේ ලාභ ලබන ආයතනයක් බවට පත් කරා. හැබැයි මම මේ ආයතනයේ වංචා දූෂණ වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසාත් දන්නේ නැහැ මාව අයින් කළා තියෙන්නේ කියලා. අද අලුත් සභාපතිවරයා වැඩ බාර ගන්නවා කියලා අපි මාධ්‍ය තුලින් දැක්කා. ඒ වගේම ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාව අයින් කරනවා. හැබැයි පැයක් ඇතුළත නැවත වතාවක් ජනාධිපතිවරයා ඒ සභාපතිවරයාම පත් කරනවා. රට පුරා විවිධ තැන්වල ගෑස් පුපුරලා විවිධ අනතුරු සිදු වෙනවා. ඒත් එක්කම මේ ආණ්ඩුව බලයට ගේන්න රට පුරා වැඩ කටයුතු කරපු වෘත්තීය සමිතිය අද මොකද්ද කරන්නේ? අද මහපාරට බහැලා උද්ඝෝෂණය කරනවා, වර්ජනය කරනවා මේ තමන් ගෙනාපු ආණ්ඩුවෙන්ම රටේ ජාතික සම්පත් බේරගන්න කියලා. ඒත් එක්කම රටේ කැබිනට් මණ්ඩලයේ මේ ජනාධිපතිතුමා ගේන විශේෂයෙන්ම අපේ මේ නීතිඥ සහෝදරයාගේ පක්ෂ නායකයා ඇතුළු තවත් ප්‍රබල අමාත්‍යවරු දෙන්නෙක්ගෙන් ප්‍රමුඛ අමාත්‍යවරු 3 දෙනෙක් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ආණ්ඩුවට විරුද්ධව කැබිනට් මණ්ඩලයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා රටේ ජාතික සම්පත් බේරගන්න. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් මහමැතිවරණට ඉදිරිපත් වෙච්ච 4 වෙනි තැනට ඡන්දය ලබාගත්ත විජේදාස රාජපක්ෂ මැතිතුමා අද මේ රටේ මුදල් ඇමතුමාට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා කියනවා මුදල් ඇමතුමාට මේ මුදල් අමාත්‍යාංශය දැරීම සඳහා නීති අනුකූල බලයක් නැහැ කියලා. ඒ මොකද බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇමරිකාවේ ඒ දියුරුම ලබා දීලා තියෙන නිසා ලංකාවේ දියුරුම වළංගු වෙන්නේ නැහැ කියලා ඔහු අධිකරණයේ ගිහිල්ලා ඔහුගේ වළංගුභාවය පිළිබඳ අභියෝග කරනවා. ඒත් එක්කම අපි දන්නවා මේ රටේ මේ කවදාවත් නොතිබ්බ ගොවියට කෘෂිකර්මාන්තයට බරපතල අර්බුදයන් නිර්මාණය කරේ එක රැයකින් මේ රටේ ජනාධිපතිතුමා ඒ කාබනික පොහොර සම්බන්ධයෙන් ගත තීන්දුව තීරණය නිසා. ඒත් එක්කම මේ සියල්ල මෙහෙම තියෙද්දි අපේ රටේ අනෙක් පැත්තෙන් විදේශ සංචිත සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් තියෙනවා. ඒ නිසා අද අපේ රටේ ව්‍යාපාරිකයන්ට බැංකු වලට ගිහිල්ලා වැඳ වැටෙන්න වෙලා තියෙනවා ඩොලර් ලබා දෙන්න කියලා. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ නැව් වලින් ගෙනහල්ලා ඒ කන්ටේනර් 500ක් 1000කට ආසන ප්‍රමාණයක් වරායි හිර වෙලා තියෙනවා. මේ සියල්ල මෙහෙම තියෙද්දි අපේ රටේ විද්වත්තු විශාල ප්‍රමාණයක් කිව්වා ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කටයුතු කරන්න කියලා. ඒත් එක්කම අපි දැක්කා අපේ රටේ ජනාධිපතිවරයා චීනයේ විදේශ ඇමතුමා ආවහම කිව්වා චීනෙන් අපි ලබාගත්ත ණය සඳහා අපිට කාලයක් ලබා දෙන්න. අගමැතිතුමා ඉන්දියාව ගියාම අපි දැක්ක කියන අපිට ඒ සඳහා කාලයක් ලබා දෙන්න කියලා. මේ සියල්ල මෙහෙම තියෙද්දී අපේ රටේ මහ බැංකුව අධිපතිවරයා ස්වෛරී බැඳුම් කර සඳහා ඩොලර් මිලියන 500ක් මීට දින කිහිපයකට පෙර ගෙව්වා. අද ඒකින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, අපේ තෙල් ටික ගෙන්න ගන්න අපිට බැරි වෙලා තියෙනවා. දැන් ඊයේ දිනේ ඉඳලා පැය එකමාරක් විදුලිය කපලා තියෙනවා. දැන් ඒ සම්බන්ධයෙන් විදුලි බල ඇමතුමා කියනවා අපේ තෙල් සම්බන්ධ ඇමතුමා තෙල් ටික ලබා දුන්නොත් එහෙම මට අඛණ්ඩව විදුලි ලබා දෙන්න පුළුවන් කියලා. තෙල් සම්බන්ධ ඇමතිවරයා කියනවා මට ඩොලර් ටික හොයලා දුන්නොත් එහෙම මම තෙල් ටික ලබා දෙන්නම් කියලා. ඉතින් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න දෙන්නෙක් තමයි අද රටේ ජනතාවට මේ කතාව කියන්නේ. ඒතකොට රටේ ජනතාවට වෙලා තියෙනවා ඩොලර් ටික හොයලා ගිහිල්ලා තෙල් ඇමතුමාට ලබා දීලා තෙල් ටික අරගෙන විදුලි බල මණ්ඩලයේ බාර ඇමතුමාට ලබා දෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයකට අද අපේ රට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම මෙවැනි බරපතල ඩොලර් අර්බුදයක් තියෙන වෙලාවකට තමයි අපේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුව අධිපතිවරයා අර ඩොලර් මිලියන 500 ගෙව්වේ. හැබැයි ගෙවපු සැනින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධානම සමාජික පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියනවා ඔය ගෙව්වේ වෙන කවුරුවත් නිසාවත් නෙමෙයි
අපේ මහ බැංකුව අධිපතිවරයාගේ හිතමිතුරන් තමයි ඒ ස්වැරී බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙන්නේ. ඒත් එක්කම ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හිතමිතුරු තමයි ස්වැරී බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ ඩොලර් ටික ගෙව්වේ කියලා. අද ඒකේ මුළු රටක් වන්දි කියනවා. ඒ නිසා පසුගිය වසර දෙකක කාලය පුරාවට අපිට බැලුවහම ඉතාමත් හොඳින් පැහැදිලි මේ රටේ ජනතාව කබලෙන් ලිබට වැටීම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න වලට තවදුරටත් දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලලා පාටපක්ෂ දෘෂ්ටි කෝණයෙන් බලලා හිතුවක්කාර ඒකමතික ඒකාධිපති තීන්දුව తీරන ගත්තොත් එහෙම තවදුරටත් ප්‍රශ්න වැවෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා රටක් හැටියට ඉදිරියට යන්න නම් පක්ෂ සියල්ල එකතු කරලා කණ්ඩායම් සියල්ල එකතු කරලා මේ ප්‍රශ්න වලට පොදු මානසිකත්වයෙන් සාමූහිකත්වයෙන් අපි විසඳුම් ලබා දිය යුතුයි. එහෙම නැති වුණොත් අපි තවදුරටත් අමාරු වැටෙන එක විතරයි වෙන්නේ. නීතිඥ තුෂාර දිසානායක මහත්මයා දැන් මුලින්ම ඔබතුමා පිවිතුරු හෙළවරුම පක්ෂය නියෝජනය කරනවා. ඔබතුමාගේ පක්ෂයේ නායක අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා අධිකරණයට යනවා. ඒ යන්නේ කැබිනට් මණ්ඩලය ගත්ත සාමූහික තීන්දුවක් පිළිබඳව. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් මේ වෙනකොට මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව. දැන් අපි ගත්තොත් ගෑස් පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්නයක් තිබ්බා. බඩු මිල පිළිබඳව ගත්තොත් භාණ්ඩ හිඟයක් පිළිබඳව රටේ දැන් යම් ආందోලනාත්මක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. බඩු මිල ඉහළ යාම පිළිබඳව රටේ ජනතාවට තදින්ම දැනෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ කරුණු කාරණාත් එක්ක ඔබතුමා කොහොමද දකින්නේ? දැන් ඔබතුමා මොන ආකාරයෙන්ද දකින්නේ? දැන් ඔබතුමා ආණ්ඩු පක්ෂයත් එක්ක ඉන්න පක්ෂයක නියෝජිතයෙක්. ඔබතුමා මේ වසර දෙක තුන මේ ඇවිල්ලා තියෙන ගමන් මාර්ගය ගත්තාම අර්බුද රැසක් එක්ක ඇවිල්ලා තියෙන. අමාරු කාලයක අමාරු විදිහට මේ ගමන ඇවිල්ලා තියෙනවා කියලාත් පේනවා. ඔබතුමා මොන ආකාරයෙන් දකින්නේ තුෂාර දිසානායක මහත්මයා මේ ආණ්ඩුවේ ගමන් මගේ යහපත් ආකාරයෙන්ද ඇවිල්ලා තින්නේ නැත්නම් අයහපත් ආකාරයෙන්ද මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ? ස්තුතියි සුධර්මන්. ස්වාධීන රූපවාහිනියටත් ඒ වගේම තුලාව කණ්ඩායමටත් ස්තුතියි මෙම සාරගර්භ අවස්ථාව අපිට ලබා දීම ගැන. පැහැදිලි අර්බුදයක් තියෙනවා කියන එක වාර්තාකරණය කරන්න ඕනේ නෑනේ. ඔබ මාධ්‍යවේදී. දැන් එරන්ද අපේ නීතිඥතුමා එතුමාගේ කතාවේ සම්පූර්ණයෙන්ම ඒ වාර්තාව සැපෙව්වා. දැන් මේක අපි නෑ කියන්නේ නෑනේ. නමුත් ඇයි මෙහෙම වුනේ? ඇයි දැන් අවුරුදු දෙකක් නෙමෙයි මේ ආණ්ඩුව පත් වෙලා 2020 අගෝස්තු. දැන් අපි ඉන්නේ 2022 ජනවාරි. ජනාධිපතිතුමා තමයි අවුරුදු දෙක සම්පූර්ණ කළේ. ඇයි මෙහෙම වුනේ? දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 2019 බාර දුන්නේ මොන විදිහේ රටක්ද සුධර්මන්? ආර්ථික වර්ධන වේගය මහින්ද රාජපක්ෂ රජය 2014 එතුමා බාර දෙනකොට 7.4යි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේක බාර ගන්නකොට 2.4යි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආර්ථික වර්ධන වේගය 2014 4.6යි 2019 0.6යි පල්ලම් බහැලා. කාර්මික ක්ෂේත්‍රයේ 4.7යි 2.7 දක්වා පල්ලම් බහැලා. සේවාංශත් 4.8 ඉඳන් 2.3 දක්වා පල්ලම් බහැලා. උද්දමනය වැඩි වෙලා, ඒ වගේම ණය බර වැඩි වෙලා දර්ශක 40ක් අරගෙන බැලුවොත් ආර්ථික දර්ශක ඒ ආර්ථික දර්ශක 40ෙම අපගමනයක් තමයි පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ අපට ලබා දුන්නේ. ඉතින් ඒ වගේ බෙලහීන ආර්ථිකයක්, බෙලහීන කරපු ආර්ථිකයක්, අඩපණ කරපු ආර්ථිකයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවුර මත පැටවුණා. එහෙම වෙලා මාස 3යි දවස් 22කින් ලංකාවේ පළවෙනි කොවිඩ් රෝගියා වාර්තා වෙනවා මාර්තු මාස 11 වෙනිදා. පළවෙනි රැල්ල ආවා, දෙවෙනි රැල්ල ආවා, තුන්වන රැල්ල ආවා. බොහෝ දෙනෙක් කිව්වේ සමගි ජන බලවේගයේ අය කිව්වේ, විපක්ෂ නායකතුමාත් කිව්වේ මේ අයට කණ්ඩ නැතුව මැරෙයි කියලා. බොහෝ අය බලාපොරොත්තු වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ සොයාගන්න බැරි වෙයි කියලා බලාපොරොත්තු වුණා. තව බෙහෙත් වර්ගත් එතුමා යෝජනා කරා. මම දැක්කා පහුගිය දවස්වල සමගි ජන බලවේගයේ කෙනෙක් මර ඇන්ටිජන් කට්ටලය ගෙනාපු එකත්
වෙන විදියකට කියන කතාවක් මම දැක්කා. දැන් කොහොම වුණත් මේ අය බලාපොරොත්තු වුණ දේ සමෘද්ධ වුණේ නැහැ. ඒ තත්ත්වය තුල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එන්නත්කරණය කරන්න වැඩ ආරම්භ කරද්දී එතුමාට කිව්වා මේ එන්නත්කරණය ගේන්න බෑ කියලා. එන්නත් ගේන්න බෑ කියලා. ඉතින් මේ විදිය තත්ත්වයක් තුල එතුමා මේ වැඩ කටයුතු ආරම්භ කළා. සුවිශාල දායකත්වයක් රාජ්‍ය ආදායමෙන් අපිට දෙන්න වුණා. ඒ නිසා මේ කොවිඩ් අර්බුදය නිසා ලෝකයම කොටු සීමාවලට දාගෙන විශාල අර්බුදකාරී තත්වයකට ලෝකය ජාත්‍යන්තරය එවැගේම අපේ ප්‍රජාව මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉනික්බිතුව මේකට ඍජු ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ විදේශ ප්‍රේෂණ දවසින් දවස අඩු වුණා. මේගොල්ලෝ පටන් ගත්තා සංචාරක ව්‍යාපාරය මේගොල්ලන්ගේ 2019 අප්‍රේල් 24 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංචාරක ව්‍යාපාරේ නැත්තට නැති වෙලා බිලියන 5ක් වෙච්ච සංචාරක ව්‍යාපාරයේ වාර්ෂික ආදායම අපට අහිමි වුණා. විදේශ ප්‍රේෂණ 2019 වෙනකොට බිලියන 7.3ක් පමණ වෙලා තිබුණා. ඒ සියල්ලම ක්‍රමිකව අඩාල වුණා. ඒ නිසා තමයි පැහැදිලි ලෙසම මේ ආර්ථිකය තුල දැවැන්ත කම්පනයක් ඇති වුණේ. මේක බිලියන 84ක් වගේ කුඩා ආර්ථිකයක් තියෙන රටකට දරා ගන්න බැරි තත්වයක් කියන එක ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්ලේෂණය කරන ඕනෑම කෙනෙක්ට තේරෙනවා. ඉතින් ඒ නිසා මේ විදිය තත්වයක් තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණේ. දෙකොණ ගිනිගත්ත විලක්කුවක්. එක පැත්තකින් එකක් කියනවා. තවත් පැත්තකින් තවත් කෙනෙක් කියනවා. මේ කොවිඩ් රැල්ල එනවා. ඒ වගේම අනිත් පැත්තෙන් දරුණු වර්ධන රැල්ලකට විපක්ෂය ගෙනියනවා. දැන් සුධර්මන් සිංගප්පූරුවේ හිටපු මුදල් අමාත්‍යවරයෙක් කියලා තියෙනවා නිෂ්පාදනය වැඩි වෙන්න නම් ආර්ථිකයක පාසල් යන දරුවන් පාසලේද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයේද වෘත්තිකයන් වෘත්තීය මධ්‍යස්ථානයේද කම්කරුවන් වැඩබිමේද වැඩ කළ යුතුයි. පෞගිය වකවානුව තුල එහෙම වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් ආවද? කොවිඩ් දින්දා ඒක ඇහැරුණ අනිත් පැත්තෙන් මහා දරුණු වර්ධන රැල්ලක් ආවා. අවුරුදු 20ක් සුධර්මන් විසඳගන්න බැරි ගුරු ගැටලුව අවුරුදු 20කට පස්සේ හිටි හැටි මේ කරලියට ආවා. මහා දැවැන්ත මුදලක් වුන් ඉල්ලා හිටියා. ඒක අසාධාරණයි කියලා අපි කියන්නේ. නමුත් මේ කොවිඩ් රැල්ල හමුවේ මේ වර්ජන කරන හැම වෘත්තීය කණ්ඩායමකම පසුබිම අරගෙන බැලුවොත් දේශපාලන පසුබිම අරගෙන බැලුවොත් විපක්ෂයකට රුජු ලෙසම බලපානවා. ඒ නිසා මේ වර්ජන රැල්ලාව බලලෝභී දේශපාලනයේ බොරදිය මාළු බාන්න හැදුවා. මුතුමනි විනාඩියක් කාලයක් තාම මේ අවුරුද්දයි මේ ආණ්ඩුවට. මේ ආණ්ඩුවට අවුරුද්දයි. විපක්ෂ නායකතුමා කියනවා ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් තියන්න කියලා. දැන් මේක කළමනාකරණය කරලා මේ ආර්ථික අර්බුදය සහ මේ රටේ තිබෙන මේ විනිමය අර්බුදය කළමනාකරණය කරලා ඒකට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා එතනින් එහාට ගමනක් යන්නේ. නැවත වරක් ආධිපත්‍ය ලබා ගන්න කෙසේද කියන කාරණය පිළිබඳව තමයි මේ අය බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම කියනවා මේ පහුගිය අවුරුදු දෙක ජනාධිපතිතුමාගේ අවුරුදු දෙක මේ ආණ්ඩුවේ අවුරුදු එකහමාරක කාලය තුල අපි කළු වලාවක රිදි රේඛාවන් වගේ සාධනීය ලක්ෂණ දැක්කා. ජූනි මාසයේ ඉඳන් එක දිගට මාස 6ක් අපනයන ආදායම ඩොලර් බිලියන 1 සහ 1.2 දක්වා සාමාන්‍ය අගයක ගමන් කරමින් තියෙනවා. ඒ වගේම මේ රටේ සංචාරක කර්මාන්තය දැන් ක්‍රමානුකූලව වර්ධනය වෙමින් යනවා. ඒ දවස්වල වැළලෙන්න හැදුවා. ඔබතුමා අවසන් කරනවා. ඒ දවස්වල කිව්වා මේ සංචාරක බුබුලක් ඇති කරලා මේ කොවිඩ් රෝගීන් බෝ කරයි කියලා. අද සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් තියෙනවා. ඒ වගේම මේ තත්ත්වය තුළ මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා නෙමෙයි. එතුමාට ලැබුණු ඵලය ලැබුණු දෙය තමයි එතුමා මේ අය වපුරපු දෙය තමයි එතුමාට කපන්න සිද්ධ වුණේ. ඒ නිසා මම කියන ඔහු ඉන්ද්‍රජාලිකයෙකු නොවේ. ඔහු සතු ඇලඩින්ගේ පුදුම පහනද නැත. එහෙනම් මේ තිබෙන තත්වය කළමනාකරණය කරගනිමින් ආණ්ඩුව මේ සියලු බාධා මැද ඉදිරියට ගමන් කරනවා කියන එකයි මගේ ස්ථාවරය. නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයා ඔබතුමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය. අපි දන්නවා මේ රටේ දීර්ඝ කාලයක් රට පාලනය කරපු පක්ෂය හැටියට
එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසගත වෙලා තියෙනවා. අද එක් මන්ත්‍රී ධූරයකට සීමා වෙලා තිබ්බත් මේ අද පවතින ආර්ථික ක්‍රමය විවෘත ආර්ථික ක්‍රමයේ නිර්මාතෘවරයා එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා. ඔබතුමා කොහොමද දකින්නේ මේ බොහෝ දෙනෙක් චෝදනා කරන දෙයක් තමයි මේ වත්මන් තත්ත්වයට රටේ අද ඇති වෙලා තියෙන තත්ත්වයට වක් කියන්න ඕනේ මේ විවෘත ආර්ථික ක්‍රමය කියලා. රටේ අර්ථ ක්‍රමය ආර්ථික ක්‍රමය තමයි රටේ ඉදිරි ගමන තීරණය කරන්නේ. ඔබතුමා කොහොමද දකින්නේ දැන් මේ විවෘත ආර්ථික ක්‍රමය තුල අපි කොච්චර කිව්වත් 1978 විවෘත ආර්ථික ක්‍රමය ස්ථාපිත වෙච්ච දවසේ ඉඳලම මේක වෙනස් කරනවා මේක ඉවත් කළ යුතුයි කිව්වත් මේ වෙනකන් කිසි දෙයක් වෙලා නැහැ. ඔබතුමා දකින්නේ මේ හැම දෙයකම මුල මේ එක්සත් ජාතික පක්ෂය ඔබතුමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය රටට හඳුන්වලා දුන්න විවෘත ආර්ථික ක්‍රමයද? නෑ. ඉස්සල්ලාම මම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී සේවයට සහ ඔබතුමාට. මේ සම්බන්ධයෙන් දැන් කතා කරා දැන් මගේ මිත්‍රයා කතා කරලා කිව්වා මේ පැහැදිලි කිරීමක් කරා මෙච්චර ප්‍රශ්නයක් ඇති වුණා ගිය ආණ්ඩුව වකවානුවේදී මෙවැනි දෙයක් වුණා කියලා. දැන් ඔබතුමාගේ ප්‍රශ්නය උනේ මේ විවෘත ආර්ථික ක්‍රමයේද නැද්ද කියන එක. මම හිතන්නේ ඉස්සලම මේ එරංග කියපු එකට තමයි මට එතනට ප්‍රවේශයක් ගන්න ඕනේ. මොකද හේතුව වෙන්නේ දැන් මෙතන අපි ගත්තේ ප්‍රවේශ වෙන්න ඕනේ කියලා කියන්නේ මේකේ තියෙන ව්‍යාකූලතාවයක් තියෙනවා දැන්. මෙතන තියෙන්නේ විවෘත ආර්ථිකයද නැද්ද කියන එක නෙවෙයි. මේ අද වෙනකොට රටේ තියෙන මේ ව්‍යාකූලතාවය. සභාපතිවරුන් වෙනස් වෙනවා. අධිචෝදනා පත්‍ර ගොනු කරලා තියෙනවා. අපි ඔක්කොම මිත්‍රයෝ හැටියට අපි ගරු අධිකරණයේ ඉන්නවා. ඉස්සරහට ඇවිල්ලා අපි කතා කරන අය. අධිචෝදනා පත්‍ර ගොනු කරපු ඒවා ගොඩාක් ඒවා දැන් වෙනකොට ඉල්ලාස් කරගෙන තියෙනවා. 25කට ඊට දැන් ඉස්සරහට ඊටත් වඩා වැඩි වෙයිද දන්නේ නැහැ. උකට හේතු වෙලා තියෙන පොඩි ඒවා ටෙක්නිකල් ඩිෆෙක්ට්ස් කියලා කියන්නේ ඒවා ආයි ගොනු කරයිද කියලාවත් අපිට හිතා ගන්න බෑ. කියන්නේ මොකද අල්ලස්සා දූෂණ කමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සන නැහැ සමහර ඒවා. ඒක හන්ද මේවා ඉල්ලාස් කරගන්න. මේ මෙවැනි දේවල් අපි දැක්කා ලොකු දෙයක්. හැබැයි ඒ ලොකු දෙයක් කියලා කියන්නේ මෙන්න මේකෙන් වෙන්නේ අඩපණ වීමක් සහ රටක තියෙනවා අපි දන්නවා තුනක් ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණය කියන එක. දැන් මෙතනදී වෙනකොට විධායකය කරන දේ ව්‍යවස්ථාදායකයේ විසින් දන්නේ නැහැ. හේතුව මම එකක් කියන්නම්. අපේ ඇමතිවරයෙක් හැටියට දැන් අපි දන්නවා ඇමතිවරු උතන ඉන්නවා 3 දෙනෙක්. ඇවිල්ලා නිව් ෆෝට්‍රස් ගිවිසුමේ මොකක්ද උනේ? එතනදී ඉස්සල්ලාම කතා කරලා කිව්වා මැදිහත් කරුවන් වෙන්න හැදුවා වග උත්තර කරුවන් හැටියට නෙමෙයි මැදිහත් කරුවන් වෙන්න හැදුවා කියලා මේක වැරදි කියලා. එතන සාමූහික වගකීමක් තියෙනවා. කැබිනට්ටුව තුල සාමූහික වගකීමක් තියෙනවා. මේ වගකීම ඒක අතින් කැඩුනා. මොකද එතන වගකීමක් නැහැ. අන්තිමට ගරු අධිකරණය මොකද්ද කිව්වේ? ශ්‍රේෂ්ඨ අධිකරණය කිව්වේ මොකද්ද? ඔයගොල්ලෝන්ගේ මැදිහත් කරුවන් කරන්න බෑ. ඔයගොල්ලෝ පෙත්සම් කරුවන් කරනවා. දැන් ඔන්න එතන කඩාවැටීමක්. අධිචෝදනා පත්‍ර දැන්ට දාලා තියෙන එක ඒ කාලේ ඒ වකවානු හිටියේ දැන්ට ඉන්න මේ කවුද අපේ වර්තමාන චීෆ් ජස්ටිස් ඒ කියන්නේ අග්‍රවිංශකාරතුමා තමයි එතන හිටියේ. දැන් ඒතුමා අතින් තමයි මේ දේවල් ඒ අවස්ථාවේදී නිර්දේශනේ ඔක්කොම යම් කිසි විදිහකට මේවා තෝරා බලලා තමුන්ට හිතුව මතයට ඔවුන් අධිචෝදනා පත්‍ර ගොනු කරන්නේ නැහැ නේ මේ සිළුව දෙම් බල්ලා තමයි තක්සේරු කළා මේ බැලු බැල්මට මෙතන නඩු නිමිත්තක් තියෙනවා කියන එක උඩ තමයි මෙතන ඉන්ඩයිට්මන්ට් එකක් දාන්න. අධිචෝදනා පත්‍රයක් ගොනු කරන්නේ. දැන් මෙවැනි දෙයක් කළා දැන් ඒක ආපස්සට හකුලා ගන්න. මෙතනදී වගකීම් රහිතව කටයුතු කරනවා. එතකොට අනිත් තැනින් වෙනවා සමහරලාට කියනවා දැන් මෙතුමා කිව්වා වගේ මොකද්ද වෙලා තියෙන්නේ දැන් අද ගෑස් කම්පැනි ගැන කතා කරනකොට මුදල් ඇමතිවරයා කියනවා අස්කර වෙන්නේ එක්කෙනෙක් පත් කරා කියලා. ජනාධිපතිතුමා එතනට යනවා සංචාරක. ජනාධිපතිතුමා කියනවා නෑ මම සාහිමකටපත් වෙනවා. මේතුමා ඕමම ඉන්න කියලා. දැන් එතකොට අපි දකින්න එකක් තමයි මෙතනදී ස්වාධිපත්‍යය තියෙන එක ගැන අපි ගත්තොත් අපි ව්‍යවස්ථාවේ තියෙනවා. 4 වෙනි වගන්තිය යටතේ මේකේ තමයි අපි මූලික පෙත්සම් හුඟක් වෙලාවට ගොනු කරනකොට මේක උඩ තමයි අපි ගොනු වෙන්නේ. sovereignty of the people shall be exercised and enjoyed in the following manner. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයෙක් කියනවා පාර්ලිමේන්තුව, විධායක කියනවා ජනාධිපති අතරට, ඊට පස්සේ එනවා අධිකරණය හරහා මෙවැනි මේ තුන හරියට කරේ නැත්තම් මෙතනදී වෙන්නේ ව්‍යාකූල තත්ත්වයක් තමයි වෙන්නේ. මේ ව්‍යාකූල තත්ත්වය තමයි අද අපි දකින්නේ. එතකොට අද වෙනකොට අපි බලන්න දැන් මෙතුමා කීකේ හිටියා මෙතනදී බොහෝම ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වෙච්ච බොහෝම අමාරුවෙන් ඉන්න අවස්ථාවකදී තමයි මේ අවස්ථාවේ තමයි මේ ජනාධිපතිතුමා රට බාරගත්තේ. ඒක එහෙමනම් ජනාධිපතිතුමා දැන් රට බාර දීලා තියෙනවා. එතකොට එතනදී බලන්න මෙතනදී බදු එහෙමම කපලා දැම්ම. ඒ කියන්නේ ඉස්සල්ලා ආව බද්දකින් ආපු ගන්නක් තිබ්බා. බදු වලින් ආව 1024ක්. මෙතනදී ආවා මම හරියටම කියන 1024 බිලියන ආවා බදු වලින්. දැන් වෙනකොට මේකේ තියෙන 425යි. මොකද මේක කපහැරිලා කිව්වා නෑ ඕන්නේ නෑ කියලා මේ මිනිස්සුන්ව සන්තෝෂයටපත් කරන්න මිනිස්සුන්ව සන්තෝෂයටපත් කරන්න තමයි මේ කතාව කරේ. ඊට පස්සේ දැන් උනේ මොකද්ද? දැන් ඒක පියව ගන්න ණය ගන්න ඕනේ. ණය ගන්න වෙනකොට මොකද්ද වෙන්නේ? දැන් ඒ ණය ගෙවා දාන්න ඕනේ.
දැන් එතනදී කොහොමද ණය ගන්න පුළුවන් ක්‍රමවේදයන් 3යි 4යි තියෙනවා උතන. එකක් තමයි මහ බැංකුවෙන් ගන්න පුළුවන්. අච්චු ගහලා ණය ගන්න පුළුවන්. නැත්නම් භාණ්ඩාගාරික බිල්පත් දාන්න පුළුවන්. නැත්නම් පුළුවන් අර කිව්වා වගේ ස්වෛරීය බැඳුම් කරය නිකුත් කරන්න පුළුවන්. දැන් මේ තුන් ආකාරයකට තමයි මේ කටයුත්ත කරන්න පුළුවන්. මොකද අපි දකිනවා 2007ට පෙර හැම අවස්ථාවකදීම තියෙන ව්‍යාපෘති ණය කියලා දෙයක් තිබ්බේ. මේ ව්‍යාපෘති ණය දෙන්නේ ව්‍යාපෘතියකට තමයි මේ ණය දෙන්නේ. මේ කාර්යය කරන්නේ මේ කටයුත්තට කියලා. 2007 දී මේකට කියන මේ ස්වෛරීය බැඳුම් කරගේනවා. ගෙනහල්ලා මේක ඉදිරිපත් කරනවා. ඉස්සල්ලාම මට මතක හැටියට තියෙන්නේ ඇමරිකන් ඩොලර් 500කට දාන්න. ඒ ලංසු දැම්මම ඊට එහා ඉල්ලුමක් තිබ්බා ඒ අවස්ථාවේ. දැන් මේ මුදල් තමුන්ට ඕන විදිහකට ගනුදෙනු කරගෙන යන්න පුළුවන්. දැන් මේ මුදල් හරි නිශ්චිත නියම ආකාරයකට මේ මුදල් මෙහෙව්වාද යෙදුවාද කියන එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. දැන් මේ කටයුත්තත් එක්ක දැන් අපි බලනකොට දැන් මෙතන තියෙනවා ආර්ථික කළමනාකරණයක් කියලා එකක්. මේ ආර්ථික කළමනාකරණය ගැන තමයි මම මෙතන කතා කරන්නේ. දැන් මෙතන මේ බදු ගැන කතා කරා. දැන් මේ බද්දට සරලනේ ඒක කොහොමද සාපේක්ෂව කොහොමද මේ පැත්තෙන් නැවත වතාවක් මේ මුදල් තමුන්ට ලබා ගන්න කියලා. අද විනාඩි කාලයක් තියෙනවා. අද වෙනකොට සංචාරක ව්‍යාපාරය කඩාවැටලා දැන් හිස ඔසවාගෙන එනවා කියලා කියනවා. ඒක නෙවෙයි තත්ත්වය තියෙන්නේ. දැන් මට කියන්න ඕන දේ තමයි දැන් අපි මේව ගැන කතා කරන එකෙන් පළක් නැහැ. දැන් මෙතන අපි ඉදිරියට යන්න නම් අපිට තියෙන්න ඕනේ යම්කිසි ඉලක්කයක්. දැන් අපි දකිනවා මෙවැනි දෙයක්. දැන් අපි ඔක්කොම අමතක කරලා දාලා බලමු මේ මොකද්ද මේ කරන්න කියලා. දැන් මේ බැඳුම් කර 500ක් ගෙව්වයි කියලා ඩොලර් මිලියන් 500ක් ගෙවුවා කියලා උදම් අනනවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ වෙන්නේ. දැන් මේක කරන්න පුළුවන්ද මේ අවුරුද්ද අවසාන වෙනකොට බිලියන 6.6ක් ගෙවන්න ඕනේ. අපි රට බාර දුන්නා කට්ටියකට. අපිට පරණ කතන්දර ඕනේ නැහැ. ඒ රට මෙහෙवला පෙන්වන්න ඕනේ අපිට. මොකද්ද උන් තුල දක්ෂතාවයක් තියෙනවද නැද්ද කියලා. දැන් අපි දකිනවා මේ වගේ අවස්ථාවකදී ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන අපි කතා කරා. කොහොමද කරන්න ඕනේ කියලා. දැන් ඉන්දියාවේ 1992 නරසිම්හ රාවු මහත්මයා කාලෙදී මන්මෝහන් සිං මහත්තයාව ගේනවා. ආර්ථික විශේෂඥයෙක් එතුමා. එතුමාව ගේනවා. ගෙනහල්ලා මෙතනදී ඉන්දියාවේ තිබෙ ඩොලර් බිලියන ඔච්චර ලොකු රටක් වෙලා ආර්ථික අවපාතයකට ලක් වෙච්ච අවස්ථාවකදී මොකද්ද කරන්නේ? ඒ අය කරන්නේ මූල්‍යමය වශයෙන් IMF එකට ගිහිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේක ප්‍රතිව්‍යුහගත කරගන්නවා. දැන් ඉවෙනි දෙයක් මට ඊට පස්සේ මට කතා කරන්න වෙලාව අඩු හන්ද මම කෙටි කරලා කතා කරන්නේ ග්‍රීසියේ ඔය තත්ත්වය තිබ්බා. අපිම ගිහිල්ලා අපේ යාළුවම ගිහිල්ලා තමයි ග්‍රීසියේ බොන්ඩ් වලට දැම්මේ. දාලා ඊට පස්සේ අන්තිමට ඒක ශුන්‍ය වුණා. මොකද 2015 දී මේ රජේ එවකට ඉන්නකොට මේ මහා බැංකුව අධිපතිතුමා තමයි මේ බැඳුම් කරවලට දැම්මේ. ග්‍රීසිය ඒ වෙලාවේ කඩා වැටුණා. ගෙවා ගන්න බැරුව. පුතුවාසම් කරනවා නම් ගෙවා ගන්න බැරුව වෙච්ච වෙලාවේදී උන් ගිහිල්ලා කතා කරා. උන් බැඳුම් කරවන්ට ගිහිල්ලා කිව්වා හරි අපිට 100ක් ගෙවන්න බෑ. අපි 85ක් ගෙවන්න. ඊට පස්සේ අපි අවුරුදු 10ක් ගෙවන එකට තව අවුරුදු 10ක් අපිට දෙන්න මේක දෙන්න. අපි ඒ කාලේ වකවානුව තුලදී අපි පොලිය නොගෙවෙ ඉන්න. ඔබලා ඊට පස්සේ අවුරුදු 10දී අපි ගෙවන්න. මෙවැනි දේවල් පියවර අරගෙන තමයි කරේ. ඉතින් මේ ගෙවිගෙන යන එක යටතේ තියෙන කුමන්ත්‍රණය කුමක්ද කියන එක තමයි ප්‍රශ්නේ. නැත්නම් මොකද රට මෙතන වැටලා තියෙනකොට මෙතන ඩීසල් නැහැ කියනවා පත්‍රයක් ගත්තොත් හැමදාම මොකක් හරි එකක් නැහැ. දැන් මේ අද පත්‍රේ ඉඳන් කියලා තියෙනවා ශ්‍රී ලංකා operating on thin line as power is running out කියලා. එතකොට කියලා තියෙනවා කැලණි 31 නැහැල්ලු අරගෙන නැහැල්ලු ගෑස් පුපුරනවලු මේ එක්තරයි එක කතන්දර මතුවෙනවා හැමදාම. ඉතින් මේකට හේතුව වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ඔය එක එකව කතා කරලා වැඩක් නැහැ. දැන් අපි බලන්න ඕනේ මහ ජනතාවයට සේවය කරන්න ඇවිල්ලා ඉන්නවා නම් මේකේ නිසි කළමනාකරණයක් සහ ආර්ථිකයක් අරගෙන යන්න ඕනේ. දැන් IMF එකට ගියොත් මිල පාලනයක් කියන එක ඉවත් කරන්න කියලා සැකයක් තියෙනවානේ කට්ටියට. දැන් ඒක දැන්ටම වෙලා ඉවරයි. සිමෙන්ති වලට මිල පාලනයක් නැහැ. කිරිපිටි වලට මිල පාලනයක් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම ඒ වගේ තියෙනවා තිරිඟු පිටිය වලට මිල පාලනයක් නැහැ. ඉතින් මෙවැනි දෙයක් නැති වුණා නම් IMF එකට ඇයි යන්නේ නැත්තේ කියන එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. IMF එකම කියලා නෙමෙයි රටේ ආර්ථිකයේ සාර්ථකත්වයට යම් කිසි විදිහකට දායද කරන්න පුළුවන් අපි නම් දායද වෙනවා. හැබැයි රජයේ කිසිම උනන්දුවක් නැහැ. රජය අකර්මණ්‍ය වෙලා තියෙනවා. මොකද නිසි කළමනාකාරීත්වයක් නැති යනවා. නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා දැන් ඔබතුමා යුක්තිය උදෙසා නීතිඥ හැටියට ඉන්නේ. ඇත්තටම මේ ගෙවි යන අවුරුදු දෙක බැලුවාම රටට යුක්තිය ඉෂ්ට වෙලා තියෙනවද? රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට වෙලා තියෙනවද? ඔබතුමාලා මේ ආණ්ඩුව ජනාධිපතිතුමා වත්මන් ආණ්ඩුව පත්තේ මේ කියන්නේ බලය ලබාගෙන ඉදි කිව්ව දේ තමයි රටට යුක්තිය ඉෂ්ට කරනවා. සාධාරණය ඉෂ්ට කරනවා. ජනතාව වෙනුවෙන් ඒ කළ යුතු හැමදේම කරනවා කියලා. දැන් මේ අවුරුදු දෙකක් ගත වෙද්දී ඉතා කෙටි කාලයක් තුළදී චෝදනා ගණනාවක් ආණ්ඩුවට එල්ල වෙනවා. නිසි කළමනාකරණයක් නැහැ කියන චෝදනාවක් එල්ල වෙනවා. දැන් මේ එන කරුණුත් එක්ක කොහොමද රටක් ඉදිරියට යන්නේ? මොකක්ද මේ රටට වෙන්නේ? මොකක්ද මේ රටේ ජනතාවට වෙන්නේ? ඔබතුමා කොහොමද දකින්නේ මේ ආපු ගමන් මාර්ගයත් ඉදිරියේදී මේ යන්න තියෙන දුෂ්කර ගමන් මාර්ගයක් දැක්කොත් මොකක්ද රටට මේ වෙලා තියෙන්නේ?
මම හිතන්නේ සුධර්මන් දැන් මේකට උත්තර දෙනකොට අපි දැන් මම කෙටියෙන් ඔබට උත්තරයක් දුන්නොත් 100% අපිට හැම දෙයක් ගැනම සෑහීමටපත් වෙන්න බෑ. මොකද අපිට එහෙම කියන්න බෑනේ. යම්කිසි අර්බුදයන් තියෙනවා, යම්කිසි ප්‍රශ්න තියෙනවා. හැබැයි දැන් මේ අපේ සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මහතුරුන්ගේ ඔබ ඉතා වැදගත් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. සුපුරුදු ලෙස එතුමන්ලා ඒ ප්‍රශ්න වලින් මගහැරලා ඒ ප්‍රශ්නට උත්තර නොදී හීනසිරුවේ ජනතාවගේ හදවතට දැනෙන ප්‍රශ්න අර සුපුරුදු ලෙස උපා ගත්තා. ගෑස් ප්‍රශ්නය වේවා, විදුලි බල ප්‍රශ්නය වේවා, මේ සියල්ල ඇත්ත. ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඒව නැහැයි කියන්න බෑනේ. අපිට ඇස් පේනවා, කන් ඇහෙනවා, අපිට මේවා පේනවා. හැබැයි මේ රටේ ජනතාවටයි මේ රටේ දේශපාලඥයන්ට අමතක වෙන්න හරිම මේ ලෙඩක් තියෙනවා. ඒක රටේ ජනතාවටත් තියෙනවා. මමත් මේ රටේ පුරවැසියෙක්. මේ රටේ මේ 2 කෝටියක වැඩි ජනතාවට මම මේ ජනතාවට චෝදනා කරනවා කියලා ඊළඟට මෙතුමන්ලා කියයි. මේ අපි මේ ප්‍රශ්නේ ඇති වෙනකොට ඇත්තටම අහන්න ඕන අද අපේ මේ රට මේ තැන තියෙන්නේ ඇයි? කවුරුගේ වරදින්ද? මේ අවුරුදු එකමාරක් රට පාලනය කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වරදින්ද අද අපි මෙතන ඉන්නේ? මේක ඕන මෝඩයෙකුට තේරෙන දෙයක් නේ. මේක අපිට කියනවා නම් මේ අවුරුදු එකමාරක් රට පාලනය කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබතුමා මේ හැම දෙයකටම වග කියන්න ඕන කියලා අපිට මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඕන. මොකද හේතුව මම කියන්නේ මේ අවුරුදු එකමාරෙන් අවුරුද්දකට වැඩි කාලයක් මේ රට අක්‍රීය තත්ත්වය පැවතුනේ. මේ රට වහලා තිබ්බේ. දැන් රට ඇරලා තියෙන වෙලාවට මෙතුමන්ලා කෑ ගහනවා මේ විපක්ෂයේ කට්ටිය වහපම් මේ රට. මෙන්න මිනිස්සු මැරෙනෝ, මෙන්න මැරෙනෝ. වහන්න. බැහුවට පස්සේ ටික දවසින් කෑ ගහන මෙන්න කන්න නැතෝ මේක අරින්න. ඊට පස්සේ අරියට පස්සේ කෑ ගහනවා පාට බැලලා පඩි වැඩි කරපව්. පඩි වැඩි කරපියව. අර පැත්තෙන් පඩි වැඩි කරපියව කියන මේ පැත්තෙන් පඩි වැඩි. ඊට පස්සේ කොරෝනා රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා. මතක තියාගන්න සුධර්මන් මේ ඉතිහාසයට යන්න ඕනේ නැහැ. මේ පහුගිය අවුරුදු 4 එකමාරේ අඩුම තරමේ මේ රටේ විපක්ෂය තමන්ගේ රටවැසියන් ගැන හිතලා මේ රටේ ජනතාව ගැන හිතලා අවංකව වැඩ කරා නම් මෙච්චර අර්බුදයකට අපි යන්නේ නැහැ. ඒකට මම හේතුව කියන්නම්. දැන් හැම වෙලාවම අපි දැක්කා මේ දැන් අපි අවංකව පිළිගන්න ඕනේ මම සාමාන්‍ය සරල උදාහරණයකට කිව්වොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මං හිතන්නේ තමන්ගේ අවාසනාවට නමුත් මේ රටේ ජනතාවගේ වාසනාවට මේ රටේ ජනාධිපති වෙලා හිටියා මේ කොරෝනා අර්බුදය හැමුවේ. මොකද අර කලින් හිටපු ජනාධිපතිතුමයි ඒ අගමැතිතුමයි මේ රටේ පාලනය කරා නම් මේ වෙලාවේ අර ඉන්දියාව වගේ තනින් තන මලකුණු තමයි අපිට දකින්න ලැබෙන්නේ. දැන් අද අපි කතා කරනවා ගෑස් අර්බුදය ගැන කතා කරනවා බඩු මිල වැඩි කියලා කතා කරනවා. අඩුම තරමේ එහෙම කන්න හරි අපි ජීවත් වෙනවා. ඉන්දියාවේ කෝටි ගාණක් ලක්ෂ ගාණක් ජනතාව පාරවල් ගානේ මැරිලා ගියා. ඒ මැරෙනකොට අර ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එහෙම ඇවිල්ලා මොකද්ද කිව්වේ? තව ටික දවසකින් මේක දැන් වල ඉන්දියාව වගේ මැරෙන්න ගන්නවා මේ එන්නත් දෙන්න බෑ කියලා. හැබැයි මම ඔබට කියන්නේ මේ රටේ ජනතාවටත් පුදුම ලෙඩක් තියෙනවා කියලා. මොකද දන්නවද? දැන් මාස ගානකට කට්ටිය කියවනේ මේ රටේ දැන් වල මිනිස්සු මැරෙනවා මේ එන්නත් දෙන්න බෑ කියලා. දැන් මේ රටේ තියෙන ප්‍රධානම ලෝකේ තියෙන ප්‍රධානම අභියෝගය තමයි මේ වෙලාවේ කොවිඩ් අර්බුදය. මිනිස්සු මැරෙන්නේ නැතුව ගලවගන්නේ. කන්න නැතුව කන්න අඩුවෙන් කණේක හෝ බාණ්ඩ මේ මිල ගණන් යාමට වඩා ප්‍රධාන අර්බුදය තමයි මිනිස්සු මැරෙන්නේ නැතුව ගලවගන්නේ. හැබැයි මෙතෙන්දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මේ රජය ඉතා පැහැදිලිව විධිමත් වැඩපිළිවෙලක් අර විපක්ෂය දහ ජරා විදියට පාරවල් වලට මිනිස්සු ගෙනල්ලා මිනිස්සුන්ගේ නැති ප්‍රශ්න ඇති කළා කොරෝනා ව්‍යාප්ත කරන්න හදනකොට ඒ අභියෝගයන්ට මුහුණ දෙමින් අද අපිට ජීවත් වීමේ අයිතිය ලබා දීලා තියෙනවා. මේ රටේ ජනතාව විදියට මම පළවෙනියට මේ රටේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයට ස්තුතිවන්ත වෙනවා. අපිට මැරෙන්නේ නැතුව ජීවත් වෙලා අද මෙහෙම කතා කරන්න ඉඩ ලබා දීපු පිළිබඳ. මොකද මේ එන්නත් කරන එක හරියට වුණ නැත්නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේවල් අද අමතක කරනවා. දැන් මොවුන් හැම වෙලාවකම මොවුන් කියන්නේ මෙතුමාලා දෙන්න නෙවෙයි මේ විපක්ෂයේ හැම වෙලාවම කරන්නේ මොකද්ද? දැන් ලෝකේ හැම රටකම සුධර්මන් අපි දැක්ක දේ තමයි මේ වගේ අර්බුදකාරී අවස්ථාවක මට බලය දීපන් කියලා කවුරුත් කෑ ගහන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයා හැමදාම ටීවී එකට ඇවිල්ලා කිව්වේ මේ මිනිස්සු ටික ගලවගන්න මේ මැතිවරණයක් තියන්න. මේ මැතිවරණයක් තියන්න කියන අවස්ථාවද සුධර්මන් මේක? මොකද මේ මිනිස්සුන්ට අවශ්‍ය බලය මිනිස්සුන්ගේ මිනී ගාන වැඩි වෙනවා නම් දවස ගානේ ටීවී එක යන කොරෝනා මරණ ගානේ වැඩි වෙනවා නම් වැඩියෙන් උඩ පැන්නේ මේ විපක්ෂයේ මිනිස්සු ටික. මොකද හේතුව මිනී මතින් හරි තමන්ගේ බලය ලබා ගැනීම අවශ්‍යතාවය තමයි අපේ රටේ දේශපාලඥයන්ට තියෙන්නේ. ඉතින් මෙන්න මේකයි සුධර්මන් මේකේ යථාර්ථය. දැන් ඔබ ඉතා වැදගත් ප්‍රශ්නයක් මේ අපේ නීතිඥ සුගත් මහත්තයා ගාව එතුමා ලස්සනට අර ආන්දා ක්‍රමයෙන් ඒක ලිස්සලා ගියා. 72 මේ 78 ගත්ත විවෘත ආර්ථික ක්‍රමය නේද මේකට ප්‍රශ්නේ කියලා. ඔව් සුධර්මන් එතන වැරදුනේ මෙන්න මෙතනයි. මෙතනයි අපිට වැරදිච්ච තැන. අද අපි කෑ ගහනවා මෙතුමන්ලා කෑ ගහනවා ඩොලර ටික නෑ IMF එකට යන්න අරකට යන්න මේකට යන්න කියලා. ඇයි අපිට මෙහෙම උනේ? ඇයි අපිට මෙහෙම හිඟා කන්න සිද්ධ වුනේ? එදා 72 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශීය ආර්ථිකය පණ ගන්නලා මේ රටේ සියලුම දේශීය කර්මාන්ත
ඉතා විශාල ප්‍රමාණයක් අපේ සීනි ටික, අපේ යකඩ ටික, අපේ ටයර් එක, අපේ රථ වාහන මේ හැම දෙයක්ම හදන අපේ කියලා දෙයක් අපිට තිබුණා. මං හිතන්නේ සුධර්මන අවාසනාවකට දැන් මේ අර 80න් 90න් එහා ඉපදිච්ච තරුණ පරපුර දන්නේ මේ Facebook එකේ යන ඉතිහාසයක් විතරයිනේ මේ රටේ. ඒක අපේ රටේ හරි අවාසනාවක්. එදා ඒ ඉතිහාසයේ නොවේ 72 සිරිමාව බණ්ඩාරනායක මැතිනිය මේ ආරම්භ කරපු වැඩ පිළිවෙල කඩාකප්පල් කරා එවකට සිටි විපක්ෂයේ. කඩාකප්පල් කරලා මිනිස්සුන්ට නිකන් කන්න දෙනවයි කියලා 78 විවෘත ආර්ථිකය ගෙනල්ලා ලෝකෙට අපි ණයකාරයෝ කරා. ඒ ලෝකෙට ණයකාරයෝ කරලා IMF එකේ ණය ගන්න, ලෝක බැංකුවේ ණය ගන්න, අතිතරම් ණය අරගෙන උඹලා කාපල්ලා කියලා හැම ඉලෙක්ෂන් එකකටම ඉස්සෙල්ලා මිනිස්සුන්ට නිකන් කන්න දුන්නා. සුධර්මන ඔබට මතක ඇති පාන් ගෙඩිය රුපියල් 2ක් අඩු වැඩි කරනකොට ඡන්ද දීපු රටක් මේක. පිටි කිලෝ එක රුපියලකින් දෙකකින් අඩු වැඩි කරනකොට ඡන්ද දීපු රටක් මේක. අද තරුණ පරපුර ඒක දන්නේ නැහැ. එහෙම තමයි මේ රටේ ඡන්දය තීරණය කරේ. ඒ ඡන්දය තීරණය කිරීමේ විපාක තමයි අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගේම මේ රටේ ජනතාව මේ හැමෝම භුක්ති විඳින්නේ. මොකද එදා නිවැරදි තීරණ ගත්තනම් අද අපිට මෙහෙම ඉරණමක් උද්ගත වෙන්නේ නැහැ සුධර්මන. දැන් මෙතුමල්ලා කියනවා මේ කෘෂිකර්ම ආර්ථිකය ගැන. මම ඒ උදාහරණ දෙක කියලා මේක නවත්තන්නම්. පහුගිය කාලේ එක්තරා මුදල් අමාත්‍යයෙක් මෙතුමල්ලාගේ පාලනය කරපු කිව්වා මොකටද මේ කුඹුරු කරන්නේ හාල් කරන්නේ මොකටද? මොකටද මේ රටේ වී වගා කරන්නේ? මේවා පිට්ටනි කරාම හොඳයි ඊට වඩා කියලා. ඊට අමතරව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබට මතක ඇති. එදා නොරොච්චෝලේ බලාගාරය හදනකොට විපක්ෂය එවකට හිටියේ ඒව කතෝලික ජනතාව කුලප්පු කරලිවලා නොරොච්චෝලේ බලාගාරය හැදෙන්න දුන්නේ නැහැ. නමුත් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිවැරදි තීරණයක් ගත්ත නැත්නම් අද පැය එකමාර නෙමෙයි සුධර්මන්. පැය 10කට වඩා මේ රටේ විදුලිය කපන්න වෙනවා. මොකද මතක තියාගන්න අද අපි අඳුරේ ඉන්නේ පහුගිය අවුරුදු 4මාරේ මේගොල්ලෝ සුරලෝකෙක ඉඳන් වැඩ කරේ නෑ සුධර්මන්. නිවැරදි තීරණ ගත්තේ නෑ. ඒ අවුරුදු 4මාරේ කොරෝනා රෝගය තිබ්බේ නෑ. වසංගතයක් ලෝකෙ තිබ්බේ නෑ. හැබැයි මේ රටේ කිසිම වැඩක් කරේ නෑ. කිසිම සංවර්ධන වැඩක් කරේ නෑ. අනාගතය ගැන හිතලා වැඩ කරේ නෑ. අවාසනාවකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ පව් ඔක්කොටම කරගහන්න වුණා. ඕක තමයි මම නම් දකින්නේ. හොඳයි. ආණ්ඩුවේ ගමන් මග යහපත්ද අයහපත්ද මේ තමයි තුලාව දේශපාලන සංවාදයෙන් අද අපි සාකච්ඡා කරමින් සිටින ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. මොනවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් ආණ්ඩුවේ ගමන් මග යහපත්ද අයහපත්ද මේ තමයි අද අපි තුලාව දේශපාලන සංවාදයෙන් සාකච්ඡා කරමින් සිටින තරුණ නීතිඥයන් 4 දෙනෙකු එක්ක. නීතිඥ රන්ද වැඩියන්ගේ දැන් ඔබතුමාගෙන් අහන්න දැන් ඔබතුමා පළවෙනි වටේදීත් පැහැදිලි කරලා දුන්නේ මේ නිසි කළමනාකරණයක් නැතිකම තමයි මේ සියලු දේට මුල කියන මේ අද ඇති වෙලා තියෙන තත්ත්වයට. දැන් ඔබතුමාන්ලගේ පක්ෂය ගත්ත සමගි ජන බලවේගය හැටියට දැන් ඔබතුමාන්ලා ඊට කලින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව මේ රටේ අවුරුදු 4මාරක් මේ රට පාලනය කරා. දැන් දිගින් දිගටම කරන චෝදනාවක් තමයි මේ කාල සීමාව තුළ තමයි මේ අර්බුදයේ ආරම්භය කියලා. ආර්ථික අර්බුදය සහ අනිකුත් සමාජීය අර්බුද වලට මුල මේ යහපාලන ආණ්ඩුවේ තිබ්බ අකාර්යක්ෂම පාලනය කියන එක. දැන් මේ චෝදනාව ගත්තොත් දැන් මේ අවුරුදු 1මාරක් දෙකක් මේ ආණ්ඩුවට කරගහන්න වෙලා තියෙන්නේත් යහපාලන ආණ්ඩුව කාලේ කරපු ඒ දේවල් නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලා. ඇයි යහපාලන ආණ්ඩුව කාලේ ඒ නිසි කළමනාකරණයකින් ආණ්ඩුව රට ගෙනියන්න බැරි වුණේ? සුධර්මන් හැමදේම බලන්න ඕන සාපේක්ෂව. දැන් යහපාලන ආණ්ඩුව හොඳද නැද්ද කියලා බලන්න වෙන්නේ එහෙනම් පවතින ආණ්ඩුවත් එක්ක සාපේක්ෂව. දැන් ගෑස් සිලින්ඩරේ මිල ගණන් හරියට පරීක්ෂා කරලා බැලුවොත් එහෙම දැන් 2700යි යහපාලන ආණ්ඩුව කාලේ 1300 ආසන්න මුදලක් තමයි උනේ. රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10000කින් වැඩි කරා. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඇතුළු සියලු ඉන්ධනවල මිල ගණන් අපි අඩු කරා. ඒ වගේම හාල්, පොල්, එළවලු මේ සියලුම දේවල් වල මිල ගණන් ඉතාමත් පහළ මට්ටමක තිබ්බේ. ඒත් එක්කම අද මේ වැඩියෙන්ම කතා කරන විදේශ සංචිත ගැන කතා කරොත් එහෙනම් බිලියන 7කට වැඩි විදේශ සංචිත ප්‍රමාණයක් තියලා තමයි යහපාලන ආණ්ඩුව අවසන් වුණේ. ඒත් එක්කම ඒ යහපාලන ආණ්ඩුව කාලේ 2014 විදේශ සංචිත කීයද? මෙහෙමයි. එතකොට 2014 ඉඳන් 2019 වකවානුව වෙනකොට විදේශ සංචිත කීයද? කොහොමද කියන්නේ? මෙහෙමයි 2014යි 2019 විදේශ සංචිත වල යම් වෙනසක් ඇති වෙනවා ඇති වෙන ප්‍රධාන හේතුව තමයි අඩුයි. නෑ ඔබතුමා පිළිගන්න. 2014 කියන්නේ විදේශ සංචිත කීයද කියලා? 2014 බිලියන 8.3. හරි 2014 2019 වෙනවා විදේශ නායක කීයක් ගෙවුවද කියලා කියන්න බෑ. 2000 මං අහන ඒක ඔබතුමා අහන එකට මාත් එක්ක පෙරලා අහන්නේ. ප්‍රශ්න නෙවෙයිනේ. ඒක තමයි අහන්නේ. ඒක තමයි අහන්නේ. මම අහන්නේ විදේශ සංචිත ගැන. ඔබ උත්තර දෙන්න. මම ඊට පස්සේ මම උත්තර දෙන්න. ඔබතුමා කෝ විදේශ සංචිත ගොඩකින් විදේශ සංචිත 8.4 බිලියන 2014. ඔබ පිළිගන්නවද?
ඔබ පිළිගන්නවාද 2019 විදේශ සජ්ජිත කීයද? 7.1. ඔව් හරි. හරි. අඩුවක් වැඩි නෙමෙයි මේ අහන්න ඒක තමයි පොඩ්ඩක් අහන්න දැන් කීයද විදේශ සංචිත තියෙන්නේ? දැන් ඔබ මේ සාපේක්ෂව සංසන්දනය කරන්නේ දැන් ඔබ කියන්නේ හරි පොදුම නීති සුධර්ම ඉතින් මගේ ප්‍රශ්න උත්තර දෙන්න කියන්නේ ඔබතුමාට ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔබතුමා ප්‍රශ්නේම මට උත්තර දෙන්න දෙන්න ඒක තමයි දැන් ඔබතුමා මට උත්තර දෙන්න දෙන්න ඔව් එතුමාගේ මට උත්තර දීමේ අවස්ථාව දැන් මෙතුමා මගෙන් අහනවා 2014 බිලියන 8ක් තිබ්බලු 2019 බිලියන 7ක් තිබ්බලු. එතකොට අපි 2019 බිලියන 7ක් දුන්නා දැන් තියෙන්නේ බිලියන 1.5යි. එතකොට කවුද වැඩිම හොඳටම කරලා තියෙන්නේ? ඒත් එක්කම 2015 සිට 2019 දක්වා කාලය පුරාවට තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුලින් ගත්ත විදේශ ණය වලින් වැඩිම ප්‍රමාණයක් ගෙවුවේ. ඒ කාලෙත් අපිට යම් යම් විදේශ ණය ගන්න උනා. හැබැයි විදේශ ණය ගත්තේ වලින් 70%කට වැඩි ප්‍රමාණයක් ඊට පෙර ගත්ත විදේශ ණය ගෙවන්න තමයි අපිට සිදු වුනේ. ඒ නිසා මේක තවදුරටත් බෝලේ පාස් කරනවා වෙනුවට ඇත්ත තේරුම් ගන්නගෙන කටයුතු කරන්න. ඒත් එක්කම තමයි 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණය වෙනකොට රටේ ආර්ථිකය හා රටේ තිබ්බ තත්ත්වය දැක්ක හොඳටම. ඒ වෙලාව අපිට ඉතාමත් හොඳ මතකයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ප්‍රධාන කණ්ඩායමක් හිටිය ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාව. ඒ වෙලාවේ මාධ්‍යවේදීන් ඇහුවා ඔබතුමන්ලා ආවොත් ඩොලර් හොයාගන්න පුළුවන්ද? ඔබතුමන්ලා ආවොත් මේ රටේ ආර්ථික විසඳුම් දෙන්න පුළුවන්ද කියලා. ඒතර මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා ඔව් අපිට බලය දෙන්න. අපි සීල ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්නම් කියලා. දැන් මේ උත්තර දීලා තියෙන හැටි පේනවා. එදා ජනාධිපතිවරණයේ වේදිකාවලදී තප්පරයක් දෙන්න. එදා ජනාධිපතිවරණයේ වේදිකාවලදී අපිට මතකයි අනුරාධපුරයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා මෙන්න දැන් මගේ සහෝදරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා රුපියල් 300ක් නෙමෙයි නිකම් පොහොර ලබා දෙන්න කියලා. අද මොකද්ද වෙලා තියෙන්නේ? නිකම් නෙමෙයි අද සල්ලි දීලාවත් ගන්න පොහොර නැතිලා දෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මොවුන් අපිට කියනවා මේ 2015 ඉඳලා 19 දක්වා යහපාලන කාලේ තිබ්බ ප්‍රශ්න නිසා තමයි අද මේ සීළු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කියලා. මම ඔබතුමාගෙන් අහනවා. ඒතකොට චීන පොහොර නැවට ඩොලර් මිලියන 6.7ක් ගෙව්වේ අපේ ප්‍රශ්න නිසාද? අද මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ඇයි කියන්නේ තමන්ගේ ජීවිතේ දේශපාලන ජීවිතේ අවුරුදු 32ක ජීවිතේ මේ කෘෂිකාර්ය මාධ්‍ය මේ කාබනික පොහොර වගාව නිසා නැති වුණා කියලා. ඒ අපි ගත්ත තියෙනද? ඒ වගේම තමයි ඔබතුමාලා ඉස්සෙල්ලා කිව්වා මේ කොරෝනා වසංගතයේ වෙලාවේ එන්නත් කරන්නේ හරියට කරා කියලා. මේ රටේ සියලු දෙනාට මතකයි මේ රටේ මාධ්‍ය සංදර්ශන කියලා ධම්මික පැණියක් මේ රටේ ජනතාවට පුරුදු කරා. අන්තිර පෝලිං ගහලා වැඳ ගිහලා ධම්මික පැණිය ගත්තා. අන්තිර පාර්ලිමේන්තුවේ හිටපු සෞඛ්‍ය ඇමතුමිය කතානායකතුමා සියලු දෙනා ධම්මික පැණිය පස්සේ ගියා. අන්තිර මොකද වුනේ? කොරෝනා වසංගතේ ව්‍යාප්ත වුණා. අන්තිර කරගන්න දෙයක් නැතුව විපක්ෂයේ මුලින් කියපු දේ තමයි අවසානයේ කරන්නේ. ඔබ පිළිගන්නවද ඔබ පිළිගන්නවද එන්නත් කරන අතින් ලෝකයේ අද 4 වෙනි තැනට ලංකාව ඇවිල්ලා තියෙනවා කියලා. සහෝදරයා ඔබ පිළිගන්නවා හරි මේ තප්පරයක් දෙන්න කුහක වෙන්න එපා ඊර්ෂ්‍යා වෙන්න එපා තප්පරයක් මම මේක ඔබතුමාලා ධම්මික පැණිය ප්‍රචලිත කරාද නැද්ද? කතා කරනවා ධම්මික පැණියයි මේ එන්නත් කරන අතර තියෙන සම්බන්ධය මොකක්ද? ජාලේ පෙන්වුවේ නැද්ද පාර්ලිමේන්තුවේ ධම්මික පැණිය බොනෝ? මම කතානායකතුමා බිව්වේ නැද්ද? සෞඛ්‍ය ඇමතුමිය බිව්වේ නැද්ද? ඊටස ගිහිල්ලා මුට්ටි ගිහිල්ලා දැම්මේ නැද්ද වැව් වලට ඇලදොල වල් වලට ප්‍රසන්න රණතුංග ඇමතුමා දැම්ම අපි දැක්කා කොටකලිසි මුකුතන් ගිහිල්ලා ඒත් එකම පවිත්‍ර ඇමතුමිය දැක්කා දැම්ම අපි දැක්කා තවත් අර වෛද්‍යවරයෙක් එලියන්ත වයිට් කියන වෛද්‍යවරයා දැම්ම අන්තර එතුමා ඇත්තට අපි අපහාස කරන්න කැමති නෑ අන්තර කොරෝනා රෝගයෙම තමයි මියෙන්නේ සිදුනේ මං කියන්නේ මේ වගේ ජනතාව මුලා කරලා ජනතාව අන්දලා ජනතාව රවට්ටලා තමයි බලය ලබා ගත්තේ මේ අවුරුදු දෙක පුරාවට ජනතාව රවට්ටන්න හැදුවා හැබැයි තවදුරටත් ජනතාව රැවටෙන්නේ නෑ ඒත් එක්කම සුධර්මන් 2019 අපි පෙරදුනානේ සුධර්මන් 2019 අපි පෙරදුනේ ජනතාව අපි ගැන තිබ්බ විශ්වාසය නැති වෙච්ච හින්දා ඒ පොහොට්ටුව ගැන විශ්වාසයක් තියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන අපේ කවුද අපේ උදේ ගම්මන් පිළ මැතිතුමා කිව්ව කොහොමද පුටින් ලී ක්වාන් යූ මේ සියලු දෙනාගේ මහතිර් මොහොමඩ් මේ තුන් දෙනාගේ සම්මිශ්‍රණයක් තමයි කිව්ව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ නිසා මේ රටේ තියෙන සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනවා කිව්වා අද උදේ ගම්මන් පිළ මැතිතුමාට යන්න වෙලා තියෙනවා බෙසිල් රාජපක්ෂ මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන කැබිනට් මණ්ඩල විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය මේක රටේ තත්ත්වය ඒ නිසා සුධර්මන් ඉතාමත් පැහැදිලිව අපි කියන්න ඕන දෙයක් තියෙනවා දැන් මේ ආණ්ඩුවට මේ රට කරගෙන යන්න බැයි නම් ඒකට යහපාලන ආණ්ඩුවට බැන බැන ඉන්න එපා සියලු දෙනා කැඳවලා සාකච්ඡාවක් තියලා දන්න අයගෙන් අහලා ඒ වැඩේ හරියට කරන්න ඕන. දැන් මේ රටේ සියලුම පෙරඳ මහත්මයා දැන් ඔබතුමාගේ මට දැන් ඔබතුමා කිව්වා දැන් අපි ධම්මික පැණිය හෝ මොන හරි මේ සම්බන්ධනේ කියන්නේ මිත්‍යාවන් පසුපස ගිය කාලෙකුත් තිබ්බා. අවංකව මිත්‍යාවන් පසුපස ගිය කාලෙකුත් තිබ්බා ජනතාවේ ඒ මොහොතේ ඇති වෙලා තිබ්බ තත්ත්වෙත් එක්ක. ඒකට යම් කිසි විදියකින් දේශපාලන බලාධිකාරීනුත් යම් අනුග්‍රහයක් අනුබලයක් තියෙන්න ඇති. නමුත් මේ මොහොත වෙන විට මේ එන්නත්කරණය පිළිබඳව දැන් ලෝකයේ එන්නත්කරණය තමයි අංක 1ට ඇවිල්ලා තියෙන්නේ. එන්නත්කරණය පිළිබඳව ඔබතුමා කොහොමද දකින්නේ? දැන් එන්නත්කරණය පිළිබඳව අයහපත් තත්ත්වයක්ද රටේ තියෙන්නේ. එහෙම නැත්නම් ආණ්ඩුවේ බැඳියක් තියෙන එන්නත්කරණය පිළිබඳව මෙහෙමයි සහෝදර මට උත්තර දෙන්න අවස්ථාව ලබා දෙන්න. උත්තර දීමට මම කිසිම අකමැත්තක් නැහැ. මේ වෙන විට මරණ 15000කට ආසන්න ප්‍රමාණයක් වෙලා තියෙනවා.
ඒ සියල්ලෙන් බහුතරයක් අපිට නවත්ත ගන්න තිබ්බා. සෞඛ්‍ය විශේෂඥයෝ කියපු වෙලාවට එන්නත් ටික ගෙනහල්ලා මුලින්ම අවුරුදු 60 වැඩි උදවියට එන්නත් ටික ගහලා පැකනිල් බේත දුන්නා නම් විශේෂ රෝග තියෙන උදවියට එන්නත් ටික ගහලා එයා දාලා මෙතුමා මෙන්න මේ කියනවා වගේම පාර්ලිමේන්තුවේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යතුමා අපේ විපක්ෂ නායකතුමාගේ බෙහෙතක් අල්ලගෙන hina වෙවි හිටියා. අන්තිමට මොකද උනේ? හිනාව දෙපොළෙන් ගිහිල්ලා මේ රටේ මරණ ප්‍රමාණය වැඩි වෙලා මේ රට ලොක්ඩවුන් කරලා මේ රටේ ආර්ථිකය කඩලා අද වෙන විට මේ රටේ සියලු දෙනාට පෝලිං ගාන ඉන්න වෙලා තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න. ඒ නිසා තවදුරටත් ආණ්ඩු බලයේ ඉන්නේ ඔබතුමාගේ නායකතුමා නෙමෙයි මේ මැතිතුමාට 20 වෙනි සංශෝධනය ගෙනහල්ලා මේ බේත් නියම කරන්න පාර්ලිමේන්තුවෙන් බලතල් ලබා ගත්තා. පාර්ලිමේන්තුවේ 3න් 2ක් තියෙනවා. දැන් ප්‍රාදේශ සභා නගර සභා ඡන්ද තියෙන තු තවත් කල් දාලා ඒ බලතලක් තියෙනවා. සියලු බලතල තියෙනවනේ. ඒ නිසා තවදුරටත් තව කාටවත් බයින්න යන්න එපා. අපිට බැන්න කියලා වැඩක් නැහැ. අපිට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් නැහැ. අපි ජනාධිපති අගමැතිවත් නෙමෙයිනේ. අපේ කාලේ යම් යම් වැරදි තිබ්බ නිසා තමයි ජනතාව මොවුන්ට ඒ බලය ලබා දුන්නේ. අපේ වැරදි නැවත කරන්න ඒකෙන් බලපත් මොවුන්ට ලබා දුන්නේ. ඒ වැරදි ගැන කිය ජනතාව තලා පෙළන්න මොවුන්ට බලයක් ලබා දුන්නේ. ඒ නිසා මේ නීතිඥ සහෝදරයෝ දෙන්න ඉතාමත් හොඳ වැදගත් මේ රට ගැන හිතන දෙන්නේ මොවුන් දෙන්න මේකට වක් කියන්න ඕනේ නැහැ. කොටින්ම ගියොත් උදේ ගම්මන් පිළ ඇමතුමාටත් කරන්න දෙයක් නැහැ. කැබිනට් මණ්ඩලයේ වෙන දේවල් ඒකනේ මේ උසාවි ගාන යන්න වෙලා තියෙන්නේ. මේකනේ යථාර්ථය වෙලා තියෙන්නේ. අද ඊයේ දිනේ විමල් වීරවංශ මහත්තයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා මොවුන්ගේ ප්‍රධානම කැබිනට් ඇමතිවරයා ප්‍රධාන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු වැදගත් සාකච්ඡාවක් හෝ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පිළිතුරු පිළිබඳව කිසිදු සාමූහික සාකච්ඡාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් අපිත් පස්ත වෙනවා කියලා විමල් වීරවංශ මැතිතුමා කියනවා. ඉතින් මේක තමයි රටේ තත්ත්වය. එදා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මේ රටේ ඇත්ත තත්ත්වය ආණ්ඩුවේ ඇත්ත තත්ත්වය කියලා කඩේ යන්නේ දු පොලේ ගියා කියලා මැතිතුමාගේ රාජ්‍ය අමාත්‍යවරු එතනින්ම අයින් කළා දැම්මා. එතනින් පස්සේ අපි දැක්ක හුඟක් අමාත්‍යවරු කතා කරන්නේ නැහැ. නැත්තම් අපි දැක්ක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන දේවල් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා ආණ්ඩුව කියන කිසි දෙයක් අහන්නේ නැහැ කියලා. දයසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යතුමා කියනවා මේ ආණ්ඩුව හිතුවක්කාර තීන්දුව ගන්න කියලා. චන්දින් වීරක්කොඩි මොවුන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරයා කියනවා තව ටික දවසක් ගියොත් එමේ ජනතාව මහපාරට ගියොත් එමේ ගල් ගහයි කියලා මේ ආණ්ඩුවට. මේක තමයි මේ ආණ්ඩුව උදව කියන්නේ මේ විපක්ෂ උදවිය කියන කතාව නෙමෙයි. ඒ නිසා තවදුරටත් අපි මේක මේ යහපාලනයෙන් අරක කරා 77 මේක කරා ඒව කියන්න යන්න එපා. ඒව කියන්නේ නෙමෙයි ජනතාව බලය දුන්නේ. පුටින් ආව වගේ නාවේ. ඒ නිසා මේ රටේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු කරගන්න. මේ වෙලාවේ අපි දේශපාලනික වශයෙන් ගහගෙන වැඩක් නැහැ. එහෙම ගහගත්ත කියලා ප්‍රශ්න වල විසඳුම් ලැබෙන්නේ නැහනේ. ඇත්ත මේ රටේ අර්බුදයක් තියෙනවා. සුධර්මන් අපේ රටේ අවුරුද්දකට ආනයන සඳහා ඩොලර් බිලියන 21ක් ඕනේ. තවත් ඩොලර් බිලියන 6.1ක් ඕනේ අපිට මේ අවුරුද්දේ තියෙන ණය ගෙවන්න. ඒක ඩොලර් බිලියන 27කට ආසන්න ප්‍රමාණයක් ඕනේ. අපේ සංචාරක කර්මාන්තය හොඳටම ගියොත් අපිත් ප්‍රාර්ථනා කරනවා මේ අවුරුද්දේ සංචාරක කර්මාන්තය මිලියනකට වැඩි යන්න ඕනේ අපිත් ප්‍රාර්ථනා කරනවා. එහෙම හොඳටම ගියා ඩොලර් බිලියන 3යි හම්බෙන්නේ. අපේ අපනයන වලින් ඩොලර් බිලියන 10ක් විතර හම්බෙයි. ප්‍රේෂණ දැන් මෙතුමා ගුවා ප්‍රේෂණ අපේ කාලේ අඩු වුණාලු මේගොල්ලෝ කාලේ වැඩි වුණා. 20යි 20 අන්තිම නෑ නෑ මම එහෙම කිව්වේ නෑ. 20යි 20 අන්තිම ඩොලර් මිලියන 800ක් හම්බුණා මේ රටට ප්‍රේෂණ. 20යි 21 ගේ අන්තිමේදී ඩොලර් මිලියන 300 වුණා. ඒකට හේතුව තමයි මේ රටේ තියෙන අකාර්යක්ෂම පාලනය. මොකද ඩොලර් එක පාවෙන්න දීලා නැතුව ඩොලර් එක හිර කරන් ඉද්දි හොර මාර්ගයෙන් තමයි විදේශ රටවලින් ශ්‍රමිකයෝ මේ රටට ප්‍රේෂණය වන්නේ. ඒ නිසා ප්‍රේෂණ ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. එහෙම බැලුවහම වෙළඳ හිඟය බරපතල ලෙස තියෙනවා. ඒත් වගේම මේ රටේ මූල්‍ය හිඟය. ඒ කියන්නේ රටේ ආදායමට වැඩිය වියදම් වැඩි. මේ සියල්ලත් එක්ක ගත්තාම බරපතල ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒකට අපි පොහොට්ටුවවත් සමගි ජන බලවේගයේවත් ජනතා විමුක්ති පෙරමුණවත් එක්සත් ජාතික පක්ෂය කියලා පංගු බෙදාගෙන අරයට චෝදනා කරලා මෙයාට චෝදනා කරලා මේ ප්‍රශ්න වල විසඳුම් ගන්න බෑ. සාමූහිකව කණ්ඩායමක් විදිහට කතා කරලා අතීතයේ අපි හැමෝම වැරද්දක් කරලා තියෙනවා නම් ඒ වැරදි නොකර අනාගතයේදී සාමූහිකව මේ වැරදි නොවන තත්ත්වයට නිවැරදි තීන්දුව ගත්තොත් විතරයි මේ ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ. එහෙම නැතුව මෙතුමල්ලාගේ ජනාධිපතිතුමා කියන විදිහට අර මහනුවර ගියාම තරුණයෙක් කිව්වලු තව අවුරුදු දෙකක් පුළුවන් නම් ජනමත විචාරණයක් තියලා ගන්න කියලා. මම අභියෝග කරනවා. පුළුවන් නම් ජනාධිපතිතුමාට ජනමත විචාරණයක් තියලා අහන්න මම ඊළඟ අවුරුදු තුන ඉන්න සුදුසු කියලා ජනතාව පිළිතුරු දෙයි ඒකට. ඒ නිසා තවදුරටත් මේ ජනතාව රවට්ටන්න එපා. ජනතාවට අවශ්‍ය විසඳුම් ලබා දීලා මේ ජනතාව ඒ ප්‍රශ්න වලින් බේරගන්න කියලා මම මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. තුෂාර දිසානායක මහත්මයා දැන් චෝදනා ගණනාවකුත් දැන් මම ඔබතුමාගේ පළවෙනි වටේදීම අහපු දෙයක් තමයි. දැන් මේ ආණ්ඩුවක් ඇතුලේ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිලා තියෙනවා. මම මුලින්ම ඇහුවේ ඔබතුමා නියෝජනය කරන පියුතුරු හෙළවරුන් පක්ෂයේ ඔබතුමාගේ නායකයා. උදේ ගම්මන්පිල අමාත්‍යවරයාත් අධිකරණ ඉස්සරහට එනවා. පරස්පර අදහස් ප්‍රකාශ කරනවා, විවේචන කරනවා. දැන් මේ අවුරුදු දෙකක ගමන් මාර්ගිත. ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වුනේ? ඇයි ආණ්ඩුවේ ඇතුළේම ඉන්න මැති ඇමතිවරු මේ වගේ තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ? ඒ ගැන අපි සතුටු වෙන්න ඕනේ. සුධර්මන් මේ ආණ්ඩුව තුල තියෙන ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඒකේ නිරූපණය වෙන්නේ. කැබිනට්ටුව තුල ඒ ප්‍රශ්නය දැන් මේ අතේ ඇඟිලි පහම එක වගේද?
මට ප්‍රශ්නයක් අහන්න. මට මේකට උත්තර දෙන්න දෙන්නකෝ. සුසිල් ප්‍රේමචන්ද්‍ර මහත්තයා වයින් කරේ ඇයි දන්නේ ප්‍රජාතන්ත්‍රයේ දෝර ගල ගිහිල්ලාද දන්නේ. මට ඔබතුමා මුල ඉඳන්ම බාධා කරන්න එපා. නෑ නෑ ඒක අවස්ථාව දෙන්න. ඔබතුමා උත්තර දෙන්න. මේ අපේ ඇඟිලි පහක් තියෙනවානේ. මේ පහම එක වගේද? නෑ. කැබිනට්ටුව තුලත් විවිධ වර්ණයන් තියෙනවා, විවිධ පාට තියෙනවා, විවිධ පක්ෂ තියෙනවා. ඒ අයගේ විවිධ මත තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් මම පිවිතුරු හෙළවරු මේ ප්‍රචාරක ලේකම්වරයා විදියට මම එතුමාගේ තත්ත්වය ගැන එතුමා මේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයකට එතුමා උත්තරයක් දෙනවා. එතුමා කියනවා 2021 නොවැම්බර් මාසේ 29 වෙනිදා එතුමා ඇයි ගියේ මේකට විරුද්ධව ගරු මන්ත්‍රීතුමනි ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණයට ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීමට නම් ශ්‍රී ලංකාවේ ගෑස් සැපීමේ ඒකාධිකාරය කිසිම සමාගමකට ලබා දිය යුතු වන්නේ නැහැ. ඒක පූර්ව කොන්දේසියක්. ඒ කාරණය අමාත්‍ය මණ්ඩලයේදීත් ඉන් පිටතදීත් මතු කරලා තියෙනවා. මේ සභාවේදීත් කියලා තියෙනවා. ඒ ගැන මුදල් ඇමතිතුමාගේ අවධානයට යොමු කරලා තියෙනවා. එතකොට මේ කියන කාරණය තුල තමයි උදයගම්මන්පිල ඇමතිතුමා එතුමාගේ විරෝධය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ගම්මන්පිල ඇමතිතුමා විතරක් නෙමෙයි විමල් විරවංශ ඇමතිතුමා ඒ වගේම වාසුදේව නානායක්කාර ඇමතිතුමා මේ සියල්ලම Taman නියෝජනයක් කළා තියෙනවා. ඒක ඒ තරම් අරුමයක් විය යුතු වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් සමහර වෙලාවට විපක්ෂයට යම්කිසි උත්තේජනයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට යම් ආකාරයක පොඩි ආස්වාදයක් වෙන්න පුළුවන්. නමුත් නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ සුධර්මන් මේ නිරූපණය වෙන්නේ. ඉතින් මේ කාරණාව තුළ දැන් ඔබතුමා අහුවා මේ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ගැන. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා අපේ පක්ෂයේ නියෝජිතයෙක් නෙවෙයි. ඒක බේර ගන්න ඕන පොහොට්ටුවෙන්. ඔබ මම මෙතන ඔබතුමා මෙතන උදේගම්මන්පිල මත ආණ්ඩුව එතන මෙච්චර ආණ්ඩුව එතුමාව ඉවත් කිරීම සිදු කරලා තියෙන්නේ ජනාධිපතිතුමා නම් ඒක ජනාධිපතිතුමා කියන්න ඕන. අනිත් එක එතුමා විශේෂයෙන්ම පොලේ ගිහිල්ලා හරි කොහේ ගිහිල්ලා හරි එතුමා ජනතාවගේ ප්‍රශ්නයක් සමාජගත කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කතා කළ යුතු ස්ථානයක් පිළිබඳව පෝට්ටුවේ අය නිරූපණය වෙනවා ඇති. ඒ ගැන මට කරන්න දෙයක් නැහැ. නමුත් මම දැන් මේ මගේ ප්‍රශ්නෙට උත්තර ලැබුණා ඇති මං හිතනවා. මම ඒ නිසා මම ඔබතුමා කිව්වා දැන් ඔබතුමා කියන ආණ්ඩුව ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය දෝරගලා ගිහිල්ලා තියෙනවා කියන එක. ඕන කෙනෙකුට දෝරගලා ගිහිල්ලා මම දන්නේ නැහැ. ආණ්ඩුව තුල තාම ප්‍රජාතන්ත්‍රවාදය. මේක මේ ෆ්ලැට් න්‍යායෙන් මිනිස්සුන්ව එතකොට දැන් අර මේ එරන්ද මහත්මයා වුව විදියට දැන් එක්කෙනෙකුට එක විදිහකුත් තව කෙනෙකුට තව විදිහකුත් වෙනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ යම් ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද? නෑ සුධර්මන් මම කතා කරන්න ඕනේ අපේ ඇමතුමා සම්බන්ධෙන්නේ. මට කතා කරන්න බෑ මේ අවස්ථාවේදී සදාචාරාත්මක ඇතුලේ ඔබතුමාලා ඉන්න සාමූහික වක්කීමක් නෑනේ. පොදුජන එක්සත් පෙරමුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ට ගත්ත විනය ක්‍රියාමාර්ගයක් ගැන මට ඇත්තටම මම කතා කරන එක උචිත නෑ. මම හිතන්නේ ඒක පොට්ටුවේ එහෙම නැත්නම් පොදුජන පෙරමුණේ වගකීම් අහන්න ඕනේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඇත්තටම මම ජනාධිපතිතුමා විසින් ඉවත් කරලා තියෙනවා. ඒ ඉවත් කිරීම පිළිබඳව කෙනෙක්ට කියන්න පුළුවන් ඒක හොඳක් කියලා, කෙනෙක්ට කියන්න පුළුවන් නරකක් කියලා. නමුත් මේ අවස්ථාවේදී මම අභ්‍යන්තර වශයෙන් මේ තියෙන ප්‍රශ්නයක් ගැන මේ විවෘතව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ ওই ප්‍රශ්නය උදයගම්මන්පිල ඇමතිතුමා මෙහෙම කතා කරලා මේ ඉවත් කරා නම් අන්න මට හිතෙනවා ඒ අවස්ථාවේදී සදාචාරාත්මක අයිතියක් තියෙනවා කතා කරන්න. පක්ෂ වෙනුවෙන්. පක්ෂ වෙනුවෙන්. ඒක හොඳද නරකද ඒ පිළිබඳව අපිට මතයක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ කාලය වේලාව මට තියෙනවා ඇති. ඔබතුමාගේ මුලින්ම ආරම්භයේම වෙඩිමුරයක් වගේ ප්‍රශ්න කීපයක් මතුවෙච්ච නිසා මම කියාගෙන ආවේ මට කියන්නටත් ඕනේ මේ එක්සත් ජාතික පක්ෂය 아무තු පක්ෂයක් නෙවෙයිනේ. එක්සත් ජාතික පක්ෂයෙන් කොටස් වශයෙන් කැඩිලා ගිහිල්ලා හැදිච්ච පක්ෂයක් නේ මේ සමගි ජන බලවේගය. මේගොල්ලෝ මේ ආණ්ඩු කරේ අද ඊයේද? නෑනේ. මේගොල්ලන්ට හොඳ පරිචයක් තියෙනවා ආණ්ඩු කරලා. ඉතින් හැම වෙලේම මේ වෙලාවේ තලන යකඩේ තලනවා වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ සංසන්දනය කරන්න හදනවා මගේ උගත් මිත්‍රයා මේ සාපේක්ෂව සංසන්දනය කරන්න හදනවා. ඔබතුමා කොහොමද සාපේක්ෂව සංසන්දනය කරන්නේ මේ රන්ද මේ මැතිතුමා 2014 ඉඳන් 2019 වෙනකන් මේ තිබුණු අර්බුදය මට කියන්න. මේ වගේ සෞඛ්‍ය අර්බුදයක් තිබුණා. මේ විදිහේ තත්වයක් තිබුණා. මම කිව්වේ මම පැහැදිලිව කිව්වේ මට මේ 2014 ඉඳන් 2019 ගැන විවේචනයක් තියෙනවා තමයි. නමුත් මම පැහැදිලිව කිව්වේ මේ ඇති කරපු ආර්ථික ආසානාසිය නිසා ආර්ථික ඝාතනය නිසා
තමයි මේ බෙලහීන ආර්ථිකයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබුණේ කියලා. ඒ අවස්සේ දින 122ක් ඇතුළත එතුමා පත් වෙලා එතුමාට සිද්ධ වුණා මේ සෞඛ්‍ය අර්බුදයට මුහුණ දෙන්න. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මුහුණ දුන්නු මේ අර්බුදය මේ රටේ ඕනම ජනාධිපතිවරයෙක් එක්ක සංසන්දනය කරන්න බෑ. එහෙම සංසන්දනය කරන්න යන්න එපා. ඒක අතාර්ථිකයි. ඒ නිසා මම පැහැදිලිවම මේ මිත්‍රයන්ට කියනවා දැන් ඔබතුමන්ලා රැකියා දසලක්ෂයක් ගැන කතා කරා. මොනවද මේ රන්ද රැකියා දසලක්ෂය? මහා බැංකු වාර්තා අරගෙන බලන්නකො රැකියා 4,30,000ක් අහිමි වෙලා තියෙනවානේ. කර්මාන්ත ගැන කතා කරා. හර්ෂද සිල්වා මහත්තයා වොක්සගන් ගැන කිව්වේ. කර්මාන්ත ශාලාව ගැන ටයර් කම්හලට මුල් ගලා තිබ්බ හොරණ ගිහිල්ලා. වොක්සගන් එකකුත් නැහැ. දැන් ටයර් කර්මාන්ත ශාලාව හොරණ නැද්ද? කවුද විවෘත කරේ ගිහිල්ලා? පොඩ කියන්න මම කියන්නේ. ඔබතුමා කියනවා මම ඒතර අහන් ඉන්නවද කියලා හැමදේම. පොඩ කියන්න. දැන් හොරණ දැන් අපිට මතකයි රෝහිත අපේ ගුණවර්ධන වැත්තුමා අර සෙල්ලම් ටයර් එකක් ගෙනාලා මෙන්න මේවා තමයි හදන්නේ කිව්වා. අන්න ගිහිල්ලා අපේ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කියලා විවෘත කරා අපි හදපු එක. ඉතින් ඒක තමයි ඕගොල්ලෝ හදන්නේ නැද්ද? ඒතර ඒක බොරුද? ඒතර එතකොට රැකියා දසලක්ෂයට මොකද උනේ? රැකියාව දසලක්ෂ දුන්නා. තමුන්ලගේ ඒ දවස්වල සිද්ධ වෙච්ච කාරණා ගැන එකින් එක අපිට මතක් කරන්න ඕනේ. ඉතින් නමුත් අපි මේ අවස්ථාවේදී අපි කියන්නේ සුධර්මන ඒ කියන කාරණේ නෙමෙයි. දැන් බලන්නකෝ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී එතුමා පැහැදිලි කාරණා ගණනාවක් කිව්වා. මේ හැමදාම ජනාධිපතිතුමාට මේව කරනවා. මේ එතුමාගේ දූර කාලය තුල මානව හිමිකම් කඩ වෙලා තියෙනවද? එතුමා ඒ පිළිබඳව පැහැදිලිව කිව්වා. යම් කිසි ආකාරයකට මෙතුමන්ලා කියන ජනවාර්ගික අර්බුදයකට අදාළව තුඩු දෙන වාර්ගික විඥානය මත පදනම් වෙච්ච කාරණා වෙලා තිබෙනවද? ඒ වගේම මේ ආය චෝදනා කරන හිට්ලර් කෙනෙක් වෙනවා කියලා කිව්වේ. මේ විදිහ අර්බුද හමුවේ හිට්ලර් වගේ ඉඳී කියලා බොහෝ දෙනෙක් කිව්වේ. නමුත් අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊටාම ප්‍රජාතන්ත්‍රවාදීව චාලි චැප්ලින් වෙලා ඉන්නේ. මේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ කියන කාරණාවන් ඉෂ්ට කරගෙන යනවා. ඔබතුමාට චාලි චැප්ලින් කෙනෙක් වෙන්න පුළුවන්. රටේ මිනිස්සු ඒ කියන්නේ ඔබතුමා ගිහිල්ලා ඒක කියන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මිනිස්සු මහත්තයා. කියන්නේ. රටේ ඒ දණ්ඩ යනවා. එතකොට පහුගිය දවස්වල අපි එතුමගේ රංගන ටික දැක්කා. පොල් ගස්වල විතරයි නගින්න ගියේ නැත්තේ. ඉතින් ඒ වගේ චාලි චැප්ලින් කෙනෙක් විදියට ගෝඨාභය රාජපක්ෂත් එක්ක ගත්තාම විපක්ෂ නායකතුමා ගෝඨාභය රාජපක්ෂගේ එක මවිල් ගහක් රෝම කූපයක් තරම්වත් වටින්නේ 100%ක් ඇත්ත. 100%ක් මේ රටේ 100%ක් ඒ සාහසික යුද්ධය අවසන් කරන ඒ ගෞරවාන්විතව මේ රටේ මිනිස්සුන්ට ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කවුද කියලා මේ රටේ මිනිස්සු හොඳටම දන්නවා. සරත් ෆොන්සේක මැතිතුමා නැත්නම් යුද්ධ කරේ කවුද කියලා හොඳටම දන්නවා. ඒ නිසා නිකන් අපහාසය වුණාට තමුන්ට ගිහිල්ලා ওই චෝදනාවන් කරන්න වෙලා තියෙන්නේ සමගි ජන බලවේගයේ කට්ටියට ගිහිල්ලා ඔය චාලි චැප්ලින් කතාව කියන්න වෙලා තියෙන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහලා ඒගොල්ලන්ටමයි. ඉතින් මම කියාගෙන ආවේ අවසන් කරනවා නම් ඇයි මුකුත් නැද්ද සිද්ධ වෙලා? දැන් මේ පෞගිය වකවානුව තුළ මම කිව්වා ආර්ථික වර්ධනය වෙමින් ආර්ථික යම් ආකාරයක ධනාත්මක පැතිකඩක් අපනයන ආදායම වැඩි වෙමින් යනවා. ඒ වගේම අපනයන ආදායමට සාපේක්ෂව සංචාරක ව්‍යාපාරය වැඩි වෙමින් යනවා. මේ අය කිව්වා පෞගිය කාලෙත් ඔය සින්දුවම කිව්වා. ණය ගෙවන්න බෑ. 2020 ඩොලර් බිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් ණය ගෙවන්න අපිට තිබුණා. අද ඒ ණය ටික ගෙවලා තව බිලියන 3.1ක් සංචිත විදියට ඉතුරු කරා. 2021 අවසානය වෙනකොට. දැන් ඔය සින්දුවමයි කිව්වේ. ඔබතුමා අවසන් කරනවා. මේ විදිය ඔස්තාර්ලා. ඇයි මේ ආර්ථික ඔස්තාර්ලා ඇවිල්ලා කියනවා ස්වෛරීත්ව බැඳුම් කරේ මිලියන 500 ඩොලර් මිලියන 500 ගෙවන්න එපා. ගෙවන්න එපා කියලා. එහෙම කියද්දි ආය ආපස්සට ඇවිල්ලා කියනවා රට බංකොලොත් වෙනවා කියලා. ඒ නිසා මේ අයගේ මේ දෙබිඩි ක්‍රියා පටිපාටිය බොරදියේ මාළු බාණ්ඩ උත්සාහ කරන මේ ක්‍රියා පටිපාටියටත් එරෙහිව තමයි සුනාමියට උත්තර තියන්න පුළුවන්. ඒ වගේම මේ විදිය මේ එන්නතක් තියන්න පුළුවන් මේ දැන් තියෙන කොවිඩ් රෝගයට මොන විභේදනයක් නාවත් ඒ වෛරස් වලට බෙහෙත් තියන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ගේ වෛරස් වලට බෙහෙත් නැහැ. හොඳයි ඔබතුමා අවසන් කරනවා. නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයා දැන් අද
ඊයේ අද පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශයක් කරනවා. ඒ තමයි මේ දේශපාලන සංස්කෘතිය දැන් අවසන් කළ යුතුයි කියලා. එතුමා මේ ප්‍රකාශය කරන්නේ අවුරුදු 40කටත් වැඩිය මේ රටේ දේශපාලනය කරලා පරිණත දේශපාලනඥයෙක් හැටියට. දැන් ඔබතුමා කොහොමද දකින්නේ? දැන් මේ දේශපාලන සංස්කෘතියද මේ තත්ත්වයට හේතුව? මේ අවුරුදු 73ක් අපි නිදහස ලැබලා මේ 73 කාල සීමාව තුළ ඇතිවෙච්ච මේ දේශපාලන සංස්කෘතියද ඔබතුමා දකින්නේ මේ සියලු දේවල් වලට වැරදි වෙලා තියෙන්නේ? එහෙනම් ඇයි එච්චර කාලයක් පාලනයත් කළා රට පාලනය කරලත් ඒ දේශපාලන සංස්කෘතිය පිළිබඳව ඔබතුමාලගේ නායකතුමාට දැනෙන්න බැරි වුණේ? නායකතුමාගේ හැකියාවක් නොහැකියාවක් නේ උතන වෙලා තියෙන්නේ. දැන් මට මේ වෛරස් එක ගැන මට කිව්වම මේ මතක් වුණේ මේ අපි ඔකට ඔය වෛරස් එක ඇදලා මේ තුමාගේ හැදීත් දන්නේ අපිට. ඒක මට තියෙනවා බය. මේ අංකවේ වගවීම සහ වගකීම් සම්බන්ධව මේ පක්ෂය ඇතුලේ කෙසේ වෙතත් දැන් මම කියන්න හදන්නේ දැන් මොකද අලුත් සංස්කෘතියට යා යුත්තේ කියන කතන්දරේ තමයි දැන් මේතුමා කිව්වා 1978. දැන් අපි කවුරුත් තරුණ නීතිඥයන් හැටියට අපි දකින එකක් තමයි දැන් ඒ කාලේ තිබ්බ ප්‍රශ්නයන් එක ගත්තොත් එහෙම මොකද්ද කරේ සිරිම බණ්ඩාරනායක මැතිණිය ප්‍රජාතන්ත්‍රවාදයටම වැඩ කටයුතු කරාද අවුරුදු දෙකක් එකතු කරගත්ත එකට. ඊට පස්සේ අලබතල කෑව දවස් දෙකක් කිව්වා බත් කන්න පුළුවන්. ඒ සංස්කෘතියට ඔබතුමා කැමති නම් අපි නෑ එක ප්‍රශ්නයක් අහන්න මම සුධර්ම අපේ සහෝදරයාත් මුලින්ම අහ ප්‍රශ්නේ ඔබතුමා ආන්දා ලිස්සන ක්‍රමයෙන් ලිස්සුවනේ. ඔබතුමා පිළිගන්නේ නැද්ද? එදා 1972 සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ක්‍රියාත්මක කර ස්වයංපෝෂී ආර්ථික ක්‍රමය එවකට ආරම්භ කරපු ඉන්දියාව, චීනය මේ වගේ රටවල් සියල්ල අද බොහොම ශක්තිමත් ආර්ථිකයක් එක්ක නැගී සිටිද්දී ඒ ආර්ථිකය විනාශ කිරීමේ ප්‍රතිපාක නෙමෙයිද අපි භුක්ති විඳින්නේ? නෑ ඔබතුමා වැරදි එතන. ඩෙන් සියාපින් වෙනස් කරා 91 මම ඔබතුමාට ඉස්සෙල්ලාම කිව්වා මන්මෝහන් සිං ඔය තත්ත්වයට ගිහිල්ලා තමයි කරගන්න බැරුව තමයි අනිත් පැත්ත කරකවුව ඔක්කොම. කරකවල තමයි හදාගෙන අලුත් තත්ත්වයකට පැමිණි. ඊට පස්සේ මේතුමා කිව්වා මේ යහපාලන සමය කාලය වෙනකොට මේ මොකද්ද මේ අපේ විදේශ විනිමය සංචිතනේ අඩු වෙලා තිබ්බා මේ අඩු කරා අපි මේ හොඳ පාලනයක් ගියයි කියලා. හැබැයි මම අහන්න ආසයි ඇයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්දකට ගියේ අවුරුද්දකට ඉස්සෙල්ලා තියලා? නැත්නම් ඒකත් කරලා ඒ අවුරුද්දෙත් ඉඳලා කරගෙන යන්න තිබ්බනේ. ඇයි ඒ? දැන් මම කියන්නේ උතනට තමයි ඔය අපි සංස්කෘතිය ගැන කතා කරනකොට මෙන්න මෙතන ප්‍රශ්න වෙලා ඇති. ඔය නායකයන් අතින් ප්‍රශ්න, මිනිස්සු අතින් ඔය කවුරුත් දැන් ඔය කියන ක්‍රමවේදයන් ඇතුලේ අපි යම්කිසි රාමුවක් දාලා බැලුවොත් මොකද්ද වෙලා තියෙන්නේ කියලා හැම එකටම ගෙනවා. අපේ ව්‍යවස්ථාවල් වෙනස් කරනවා. 3න් 2ක් කියලා කොහෙන් හරි ගන්නවා, මෙහෙන් දා ගන්නවා, ඊට පස්සේ තමුන්ට ඕන විදිහට කරකවනවා. ඊට පස්සේ වෙලා කරකවාගෙන ඊට පස්සේ තමුන්ට කැමති විදිහකට අවුරුදු 5න් 5ට කරන ක්‍රමවේදයක් තමයි තිබ්බේ. දැන් මෙතන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අවශ්‍යතාවය වෙලා තියෙන මේ රටට ක්‍රමයක් යම්කිසි ක්‍රමයක් ඇති කරලා දෙන්න ඒක අවුරුදු 10කට හෝ 15කට හෝ 20කට යන විදිහකට. මොකද නැතොත් වෙන්නේ මේකේ කඩාවැටීමක් අපි දැකලා තියෙනවා. ඉතින් මේ කඩාවැටීම තොර යම්කිසි විදිහකට ඉලක්කයක් කරා යන්න තමයි මේ ප්‍රයත්නය ගන්න ඕනේ කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒකේ අනිත් පැත්ත තමයි දැන් අපි කතා කරා දැන් මේ කොවිඩ් එක ගැන කතා කරා. කොවිඩ් එකේ දීලා තියෙන එන්නත් කරණය කරලා තියෙන යෝගේම පැණි මුට්ටි දැම්මා අරවා කරා මේවා කරා ලෝකෙ නැති විකාර වුණා. හැබැයි අනිත් රටවල් එක්ක එහෙම ගත්තොත් එහෙම අනිත් රටවල් වල ඒ ආර්ථික කළමනාකරණය කෙරීගෙන ගියා. ඒකම. දැන් එතකොට ඒ රටවල් වල හැමතැනම අපි දැක්ක වර්ධන වේගය වැඩි වෙලා තියෙනවා. දැන් ගිය 2020 1.3ක් වගේ තිබ්බේ. හැබැයි මේ වසරේ 4.5කට වැඩි වෙලා තියෙනවා වර්ධනය. හැබැයි අනිත් රට සාපේක්ෂව අනිත් රටවල් එක්ක බලනකොට දැන් අපි කොච්චර උදම් වෙනුවත් වැඩක් නැහැ. මේ අපි තමයි තුන්වෙනියට හිටියේ මේක තමයි අපි තමයි හොඳම කියලා කියන අපි තමයි හොඳම තමයි ඒ කැලලට. අනිත් රටක් හැටියට ගත්තාම රටවැසියන් සියලු දෙනාම එකතු කරලා ගත්තාම මොකද්ද වෙන්නේ කියන එක ප්‍රශ්නේ. දැන් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් වෙලා තිබ්බා මෙතනදී. මෙතන හමුදාකරණය කීමක් කියන එක ප්‍රශ්නයක්වත් වෙලා තිබ්බා. සමහර වෛද්‍යවරු ඇවිල්ලා කිව්වා මේ එක පාටම සෞඛ්‍ය නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. ඒව වෙනස් කරා. මේ එන්නත් කරන්නේ ක්‍රමවේදය කරගෙන යනකොට. එතකොට එක පාටම එක් තැන් වලට ප්‍රාදේශීය ලේකම් වලට උඩින් මේ ක්‍රමයන් ගැන හොයලා බලන්න කියලා හමුදාවේ අයපත් කරා. දැන් මේ ක්‍රමවේදයේද ප්‍රජාතන්ත්‍රවාදී කියන එක මට නම් තේරෙන්නේ නැහැ. මේතුමා ඉඳන් කියන හැබැයි මේතුමා අර පිවිතුරු හෙළවුරුමේ වෙනුවෙන් පමණයි කිව්වා කතා කරන්නේ. ජනාධිපති වෙනවා එතුමා වෙනුවෙන් කතා කරාට ඔබතුමා කතා කරන්නේ පිවිතුරු හෙළවුරුමේ තමයි. ඒ අවස්ථාවේදී මන්ත්‍රීවරයෙක් කිව්වත් ඇමති ධූරයක් කිව්වත් කිරීම සම්බන්ධයෙන් සදාචාරාත්මක අයිතියක් නැහැ නේ මේ සුධර්මයේ අභ්‍යන්තර පක්ෂ. නෑ එතන තියෙනවානේ වගවීමක් තියෙනවා එතන. ඔබ ඇහුවනම් ඒක ප්‍රශ්නේ නෑ මං අහන්නේ දැන් ස්වාමීන් තනත් එක්ක විදියට වගවීමක් තියෙනවානේ කියලා එහෙම කෙනෙක් කැබිනට් එකේ වගවීමක් තියෙනවා. එහෙම එකක් වගවීමක් නැතුව දැන් ඔබතුමාට කියන්න බෑ මම ඉන්නේ පිවිතුරු හෙළවුරුමේ එතුමා ඉන්නේ අර එහෙම කියන්න බෑනේ. පුළුවන්. ඇයි ඒක කොහේ කියන්න බෑ. ඒක එහෙම කියන්න පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක්. නීතිමය ප්‍රශ්නයක්. ඔබතුමාගේ එකක් අහන්න.
ඔබතුමාට දැන් ඔබතුමා එක්සත් ජාතික පක්ෂය. එරන්ද ඉන්නේ සමගි ජන බලවේගය. සමගි ජන බලවේගයේ තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒක මොකද්ද මේ සුධර්මන්? ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්. සමගි ජන බලවේගයේ ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඒක සදාචාරාත්මක නෑ. නෑ එහෙම ප්‍රශ්නයක් මම දකින්නේ නෑ. ඇත්ත සත්‍ය කියනවා නේද? නැත්නම් මොකද අභ්‍යන්තර කාරණා අපේ ආත්මාර්ථ විනය පිළිබඳ අභ්‍යන්තර කාරණා කතා කරනවා නම් එතකොට වෙනම කතාවක්. සුධර්මන් මං කිව්වේ දෙයි. මේක ඊටාම් පැහැදිලිව තේරුම් ගන්න ඕනේනේ. දැන් පැහැදිලිට තේරුම් ගන්න අමාරුයි. පෙරමුණේ විනය පිළිබඳ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ආවම ඒ පිළිබඳ උත්තර දෙන්න ඕනේ එක්කෝ මහලේකම්තුමා වූ ඒ බලාත්මක තැනැත්තෙක්. දැන් මම වෙනත් පක්ෂයක ඉඳලා පොට්ටුවේ මේ විනය කටයුතු ගැන කතා කරන එක සදාචාර නෑනේ. ඒකයි මං කියන්නේ. ජසින් මහත්තයා දැන් ඔබතුමා කියන අතර දැන් අපි දැන් මේ අපේ මාතෘකාව ගත්තොත් ආණ්ඩුව ආපු ගමන් මග සහ යන ගමන් මග යහපත් අයහපත්ද කියන එක. දැන් ඔබතුමාලා නීතිඥ මහතුරු හැටියට දැන් මේ කාල සීමාව තුළ නීතිය පිළිබඳව යම් ඉදිරි දැක්මක් දකින්න උත්සාහ කරලා තියෙනවා. ඒ කියන්නේ එක නීතියක්, එක රටක්, එක නීතියක් කියන සංකල්පය ගේන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ කාරණේ ඔබතුමා නීතිඥ මහත්මයෙක් හැටියට කොහොමද දකින්නේ? මේ රටට එක රටක්, එක නීතියක් කියන සංකල්පයේ යථාර්ථයක් කරගන්න පුළුවන් දෙයක්ද? මම හිතන්නේ නැහැ පුළුවන් කියලා සුදාත්මන් හේතුවක් තියෙනවා. එක පාටම කියනවා මේ මහ බැංකුවේ අධිපතිට කැබිනට් රැන්කින් එකක් ඕන කියලා. ඊට පස්සේ මිලින්ද මොනකොට මහත්තයා ඉන්දියාවට ගිහලා කියනවා මම මොකද්ද මහ කොමසාරිස් කැබිනට් රැන්කින් එකක් තියෙන්න ඕන කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමා කියනවා මම මේ කියන දේ පිළිගන්න මේක මේ මොකක්ද ඒකට කියන්නේ රෙගියුලේෂන් එකක් හැටියට. දැන් ඔය වගේ නීති ගැන කතා කරනවනේ ඉතින් ඕන විදිහකට ඕක හදා ගන්න පුළුවන්. ඉතින් එක රටක් එක නීතියක් කරන්නේ ඒ අයම නම් ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් හැම එකටම ඕනෑම එකකට අපි දන්නවා අපි නීතිඥවරුන් හැටියට යම් කිසි දෙයක් කියනවා නම් ඒකට තියෙනවා නීතියක්. ඒ නීතිය තියාගෙන තමයි අපි කතා කරන්නේ. ඒක තමයි පසුබිම. ඒක උඩ තමයි අපි මේවා කරන්නේ. ඒ කියන්නේ දැන් මෙතන කැබිනට් රැන්කින් එකක් තියෙන මිනිස්සෙක් මහ බැංකුවේ අධිපති කරනවාද මහ කොමසාරිස් කෙනෙක් ඉන්දියාව කෙලින් ප්‍රතික්ෂේප කරා. එහෙම කතාවක් අපි දන්නෙත් නෑ. අපිට එහෙම එකක් දෙන්නත් බෑ කියලා. ඉතින් ඒ වගේ රජයක් කරනවා නම් එක රටක් එක නීතියක් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තට ඔබතුමා අහපු එක ලොකු වැදගත් ප්‍රශ්නයක්. මොකද මුස්ලිම් ජනතාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඕක. මොකද එයාම කියනවා මෙතනදී මේ වෙනකොට තමුන්ට තියෙනවා වෙනම. ඒක අපි දන්නවා නීතිඥවරුන් හැටියට මුස්ලිම් නීතිය තියෙනවා. අපි ඒ කාලේ තිබ්බා මේ මොකද උඩ රට නීතිය දැන් වැඩි ක්‍රියාත්මක නැහැ. මුක්කුවා නීතිය කියලා එකක් තිබ්බා. දේශවලමේ තියෙනවා. දැන් මෙයාට එක රටක් එක නීතියක් ගිහම මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද කොහොමත් අපි දකිනවා අපේ තියෙන අපරාධ නීතිය එකයි. ඉතින් ඒ වගේ සිවිල් නීති වලත් එකයි. හැබැයි ඒගොල්ලන්ට වෙච්ච ආවේනික වෙච්ච දේවල් තියෙනවා. ඒක විවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ තියෙනවා. මම හිතන්නේ 15 තියෙනවා යම් දේවල් වෙනසක් තිබ්බත් ඒ වෙනස් වීම වලට චාරිත්‍රාක් හැටියට මේගොල්ලෝ කරගෙන ආවනම් ඒගොල්ලන්ට ඒ අවස්ථාව දිය යුතුයි කියන තැන. ඉතින් ඔබතුමා කියන්නේ ආගමික පැත්තෙන් බැලුවොත්, ජාතින් වශයෙන් බැලුවොත් නීති රීතිය සකස් විය යුතුයි කියලාද? ජාතීන් හැටියට නෙමෙයි. ජාතීන් හැටියට උන්ට අනන්‍ය වෙච්ච දේවල් තියෙනවා. අනන්‍ය වෙච්ච දේවල් තියෙනවා. දැන් ඔතන ආවේ මුස්ලිම් ජනතාවට වැඩිම වෙලා තිබ්බ ඔය ප්‍රශ්නයක් තමයි වෙලා තිබ්බේ බහුභාර්ය සේවනයේ හැටියට එනකොට. ඊට පස්සේ වෙලා තිබ්බේ ඊට පස්සේ පිළිගත් වාස් සීමාන් වලට පල්ලෙහා වාස් සීමාන් ඇත් එක්ක විවාහය සම්බන්ධයෙන් මෙවැනි කටයුතු. දැන් එවැනි කටයුතු වල නෙමෙයි මම කියන්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඒගොල්ලෝගේ වෙනම තියෙනවා ඩිවෝස් නීතියක් තියෙනවා. එතකොට ඒ විවාහක අවසන් කිරීමේ අවශ්‍ය කිරීමේ වෙනම නීතියක් තියෙනවා. ඒ නීතිය. එතකොට කන්ද උඩරට නීතියක් තියෙනවා. ඒ බීග බින්න දීග ඔයවැනි කසාද. එතකොට ඔයවැනි දේවල් ඔය ඒ තැන් වලට තමයි මෙන්න මේකේ තියෙනවා. අතන මේක වැදගත් වෙලා තියෙන්නේ කියන එක මම මේ කියන්නේ මේකේ මේ මොකද මෙතන අවශ්‍යතාවය වෙලා තියෙන දේ තමයි දැන් තමුන්ට ඒ අවශ්‍යතාවයන් අනුව යම් නීතින් මම මේක හොයලා කියන්න මෙතන තියෙනවා මේ මූලික අයිතිවාසිකම් ඡේදය යටතේම තියෙනවා සමහර චාරිත්‍ර තියෙනවා ඒව පිළිගත යුතුයි කියන එක. ඉතින් මේක ක්‍රමයක් හැටියට ප්‍රායෝගිකද කියන එක තමයි අපිට තියෙන විශාලම ප්‍රශ්නේ තියෙන්නේ අන්න එතන. මොකද රජය එක පැත්තකින් වෙනස් ආකාරයක නීති පනවගෙන වෙනස් විදියක ක්‍රියාවලියක් කරගෙන යනවා. ඒක මම කිව්වේ මේ තානාධිපතිවරුන් හන්දා හෝ වෙනත් හෝ දේවල් හන්දා හෝ වෙන පත්වීම් ලබා දීම මේ සියලු දේත් එක්ක අනිත් පැත්තෙන් කියනවා ඒකට එකක් පස්සක අනිත් පැත්තෙන් කියනවා නෑ එක රටක් එක නීතියක් කියන දෙයක් කරනවා කියලා. එතකොට මෙතනදී අපි සංහිඳියාවක් ඇති කරගන්න යනවා නම් කොතනද ඔය සංහිඳියාව ඉවර වෙන්නේ කොතනද කියන එක. මොකද අවසානයේදී සංහිඳියාවක් නම් හැම ජාතිකම ඉන්න කෙනෙකුට උන්ට කියන්න ඕනේ අපි ශ්‍රී ලාංකිකයන් කියන එක. එතනට අපිට ශ්‍රී ලාංකිකයන් කියන එක කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. අපි නිකන් කියනවා මේක මෙහෙමයි අපේ අති මානව හිමිකම් වෙලා නැහැ මේවා වෙලා නැහැ අරවා වෙලා නැහැ කියලා අපි එක රටක් එක නීතියක් කියන එක ගේනවා.
එතනදී කොහොමද අපි දකින්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් ඒක අපිට. ඔතනක දැන් අනිත් කාරණේ තමයි මේ පහුගිය කාලවකවානුව වල තිබ්බ චෝදනාව තමයි මානව හිමිකම් පිළිබඳව. එතකොට දැන් මේ අවුරුදු දෙක තුල මානව හිමිකම් පිළිබඳව චෝදනා එල්ලවලා නැහැ කියලා ආණ්ඩුව පැත්තෙන් කියනවා. ඔබතුමා කොහොමද ඒ කියන්නේ ජාත්‍යන්තරවත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වෙලා නැහැ කියන කාරණේ. හැබැයි පරණ එක ක්‍රමයක් අනුවම කියලා තිනවා යාන්ත්‍රණය හරියාකාරව නිශාකාරව කරේ නැහැ කියන එක. එතනදී මේ අවස්ථාවේදී මේ අවුරුදු දෙක තුල උල්ලංඝනය වීමක් ගැන තමයි මේතුමා කතා කරේ. නෑ ඒක ඇත්තටම මේ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී කිව්වා මේ එතුමා ආඩම්බර වෙනවා මේ වසර දෙක කාලය තුල එබඳු චෝදනාවන් එතුමාගේ රාජ්‍යයට නැහැ කියලා. ඔබතුමා එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේතුමත් දන්නවා අපේ සහෝදර මේ නීතිඥවරයෙක් හිටිය හිජාස් කියලා. ඔන්න අද දීලා තියෙනවා. බේල් මං හිතන්නේ ඒකට අප දෙන්න කියලා. එතනදී එතුමාට කිසිම ක්‍රියාවක් කරගන්න බැරි වුණා. මේ කිසිම අවස්ථාවකදී එළියටවත් එන්න බැරි වුණා. තමාගේ දරුවවත් බලන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එතනදී යම් කිසි විදිහට රජයට කුමන්ත්‍රණයක් කරනවා කියලා හිජාස් හිස්බුල්ලා. එතකොට හිජාස් හිස්බුල්ලාට අන්න එවැනි දේවල් ඉතින් අපි කියනවා මෙතනදී හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කියනවා කුමන්ත්‍රණයක්. දැන් ඔබතුමා හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් අපිට ඇත්තටම මේ ආණ්ඩුවක් විදියට බලපෑම් කරන්න බෑනේ. ඔබතුමා නෑ මම දන්නවා විමර්ශකයන් විසින් සොයාගත්ත කරුණු මත විමර්ශකයන් මේ පිළිබඳව කාලයක් යනවාද විමර්ශන කරානේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් ඒකනේ අර දැනනකොටත් අගරාධ ගුරුතුමා ගාවට ගිහිල්ලා ඔබතුමන්ලා එකක් කියනවා. එකක් කියන්නේ නැහැ. අගරාධ ගුරුතුමා ගාවට ගිහිල්ලා එකක් කියනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන් අත්අඩංගුවට අරගෙන රඳවාගෙන ඉන්නකොට මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා තව එකක් කියනවා. නෑ අන්තවාදී ඔබතුමා හිතන්නේ නැද්ද? ඒක හොයාගන්න බැරිලා තියෙනවා. ප්‍රශ්නයක් අහන්නම්. හිජාස් හිස්බුල්ලාගේ අපේ නීතිඥ මහත්මයාගේ දරුවෝ ගැන අපි කතා කරනවානේ. ඒක මානුෂිකයි. ඒතකොට පාස්කු ප්‍රහාරයෙන් දරුවෝ 200ක් නැති වුණා. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දරුවෝ 200ක් අමුමුවේ පිච්චිලා නැති වුණා. එතකොට ඒකෙදී ඒ පරීක්ෂණවලදී නීතිඥවරයෙක් නෙමෙයි මහේජන් දුන්නාන්සේ හරි කමන්නේ කවුරු වේවා ඒ ත්‍රස්තවාදීන්ට දේශනා පැවැත්තුවා කියනවා නම් එහෙම සාක්ෂි එළිදරව් වෙලා තියෙනවයි කියලා කියනවා නම් එහෙම සාක්ෂිකරු ඉන්නවා නම් ඔබතුමා කියන නීතිඥවරයෙක් ඌ පමණින් ඔහුට විනිර්මුක්තියක් විය යුතුද? ඒ වගේ බොළඳ කතාව මම මෙතන කියන්නේ නැහැ. මම මෙතන ඉතින් කියන්නේ පරීක්ෂණය කරන්න ගත වෙච්ච කාලේ. ඒකෙන් දැන් වෙනකොට හෙලි වෙලා තියෙනවා. හරිද? අවුරුදු දෙකකට වඩා ගත කාලයක් වෙලා තියෙනවා. විමර්ශකයන්ට හරිස් ප්‍රහාරයට විරුද්ධව නඩු පවරන්න වසර 15කට වැඩි ගියා. වසර 15කට වැඩි වෙන්නේ නැහැ. ඇමරිකාවේ 9/11 ඇටැක් එකට නඩු පවරන්න වසර 24ක් ගියා. ඔව් මෙතනදී ඒක ලංකාවේ පාස්කු ප්‍රහාරයට එච්චර නෑ තමුන්ට තාම පාස්කු ප්‍රහාරයක් මහා මොලකරුගේ කිය ඇවිදිනවා කවුද කියලා තාම හොයාගන්න බෑ. තාම කියනවා අර හඳුන් කූරක් දාලා පත්තු කරලා මල් මාලයක් දාලා ඔක පුපුරයි කියලා. දැන් තවත් එක්කෙනෙක් උසන් කියලා තියෙනවා. ඇමරිකාවේ මොලකරුව හොයාගන්න. ඒ කතාවනේ මම ඉඳන් කියන්නේ මේ එක රටක් එක නීතියක් අපි කරන්න යන්නේ මේක තමයි අපි අතින් මානව හිමිකම් මේ උල්ලංඝනය වුණේ නෑ. අපි තමයි හොඳටම කරේ. අපි තමයි ඒක අතරේ මං කියන්නේ ඒකයි. ඒක හොඳ ට්‍රැක් රෙකෝඩ් එකක් ඇති. හැබැයි ඒ වුණාට ඒ අතර වාරයේ තුලදී වෙච්ච කඩ වෙච්ච තැන් තියෙනවා. කඩතුළු වෙච්ච තැන් තියෙනවා. ඒව තමයි මං ගෙනහල්ලා පෙන්නුනේ. දැන් ඒ හා සමගම මං කතා කරනවා නම් අර ඉස්සෙල්ලා අර ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කතාව ගැන කතා කරනකොට මෙතනදී ඒක තමයි මං හිතන්නේ අපි ඔක්කොම එකතු වෙලා යන්න ඕන ගමනක් තියෙනවා. ඒ ගමන අපි සාර්ථක කරගත යුතුයි. හොඳයි. මනෝජ් ගමගේ නීතිඥ මහතා දැන් මේ කාරණේ මම මේ අවුරුදු දෙක ඇතුළතදී ඔබතුමාලා නීතිඥ මහතුරු හැටියට මේ රටේ නීතියට සාධාරණීෂ්ඨ වුණාද? ශ්‍රේෂ්ඨ අධිකරණයට අධිකරණ පද්ධතියට සාධාරණීෂ්ඨ වුණාද? ඒ කියන්නේ ජනතාවට නීතිය පැත්තෙන් සාධාරණයක් ඉෂ්ට වුණා කියලා ඔබතුමාට මේ යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඉතාමත් පැහැදිලිවම නීතිය පැත්තෙන් ඉතා හොඳ සාධාරණයක් ඉෂ්ට වුණා. මොකද හේතුව ඔබට මතක ඇති දැන් මේ නීතිය ගැන නීති ආධිපත්‍ය ගැන කතා කරන මිනිස්සු අවුරුදු 4මාරක් මේ රටේ පාලන බලය අරගෙන ජාතික ආරක්ෂාව ගැන හිතුවේ නැහැ. මේ රටේ ආර්ථිකය ගැන හිතුවේ නැහැ. මේ රටේ අධ්‍යාපනය ගැන හිතුවේ නැහැ. මේ රටේ සෞඛ්‍ය ගැන හිතුවේ නැහැ. මොකද්ද පටන් ගත්ත දවසේ ඉඳන් කරේ? හොරා කියලා අල්ලලා හැමෝම හිරේට දැම්මා. දේශපාලන විරුද්ධවාදීන් අල්ලලා හිරේට දැම්මා. හැබැයි පාස්කු ප්‍රහාරයේ මහා මොලකාරයෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුරු හිරේට දැම්මම ඒක මානව හිමිකම්. මේක හරි අරුම පුදුම කතාවක්. දැන් ඒ ප්‍රහාරයට කවුරු හරි දැම්මම මානව හිමිකම්. හැබැයි අර අවුරුදු 4 මාරෙම සුධර්මන් අපි දැක්ක මේ රටේ අපි හැමදාම රෑ 12ට නිවුස් වලට ගෙන රෑ 12ට ඉරේ දැම්මා. අපිට දේශපාලඥයෝ කවුරුන් ඒවා අපිට ඒක අදාළ නැහැ. නමුත් රෑ 12ට අධිකරණ ඇරලා මිනිස්සුන්ව හිරේ දැම්මා. එහෙමයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අරලියගහ මන්ත්‍රීට ගෙනල්ලා
සුහද ගම්ලත් හිටපු අපේ සොලිසිටර් ජෙනරාල්වරයා ඉතා පැහැදිලිව කිව්වා කොච්චර බලපෑම් කරාද කියලා මේ නීතියට. ඉතා පැහැදිලිව දැන් ඒවා සිද්ධ වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව කියලා තියෙනවා. තමන් මේ අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධ දේවල් මම අත ගහන්නේ ඒවා අධිකරණයට බාරයි ඒක ඒ විදිහට කරගෙන යන්නේ කියලා. ඊට වඩා නිදහසක් මොකද්ද සුධර්මන්? දැන් මෙතන වෙලා තියෙන්නේ මේ රටේ හරිම අවාසනාවක් තියෙන සුධර්මන්. මම ඇත්තට මේ තරුණ දේශපාලනයේ නියුක්ත දේශපාලනයේත් මම ගොඩක් කාලයක් තිස්සේ මේ වසර 20 ගානට ආසන කාලයක් මම කරනවා. මේ කාලය තුළ මම දැක්ක දෙයක් තමයි දේශපාලඥයන් වැරදි තියෙනවා. හැබැයි මේ රටේ මිනිස්සුන්ටත් හරි ඉක්මනට මේ අතීතය අමතක වෙනවා. දැන් අවුරුදු 4මාරකට කලින් අපි මහා මේ පෙට්‍රල් පෝලින් දැක්කා සුධර්මන්. ඒ පෙට්‍රල් පෝලින් දකින්නකොට මේ රටේ කොරෝනා වසංගතයක් තිබ්බේ නැහැ. මේ රට ඔය කියන හැම ආකාරයෙන් පෝලින් දැක්කා. අවසානයේදී අපි මිනි පෝලිනුත් දැක්කා. මේ හැමදේම සිද්ධ වෙනකොට සුධර්මන් අර වේලුපිල්ලේ ප්‍රභාකරන් තමයි මේ රටේ ජනතාව ගැන හොඳම නිර්වචනය දීලා තියෙන්නේ. මොකද ඔහු කිව්වනේ දින 14 මතක තියෙන්නේ කියලා අපේ හැමෝටම. ඇත්තට මේකනේ මේ රටේ මේ දේශපාලඥයන් මේ රටත් එක්ක මේ තරම් පිස්සු කෙලින්නේ. මේ රටේ සියලුම හැම පක්ෂෙම වේවා දේශපාලඥයන් මේ රටේ ජනතාව එක්ක සෙල්ලම් කරන්නේ මේ රටේ ජනතාවට හරි ඉක්මනට දේවල් අමතක වෙනවා. දැන් මොකද දැන් අවුරුදු 4මාරක් මේ රට කාපු මිනිස්සු ටිකක් ඇවිල්ලා කියනවා මේ අවුරුදු එකමාරක් ඒ අවුරුදු එකමාරනොත් අවුරුද්දක් රටවල් තිබ්බ ගෝඨාභය ජනාධිපතිතුමා වැරදි අපි බලයට ගෙනින් කියලා. එතකොට මේ මිනිස්සු රැවටිලි ඊළඟ ආයිත් ඉලෙක්ෂන් එකේදී මේ අවුරුදු 4මාරක් රට පාලනය කර මිනිස්සුන්ට බලය දෙන්න ඕන. එහෙම නැත්නම් අර UMP එකේ පළවත්ත ශාඛාව වගේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන්ට බලය දෙන්න ඕන. දැන් හැමෝම කියනවනේ මේ අපි අලුත් විකල්පයක් විදිහට ඔවුන් බලමු කියලා. නමුත් ඔවුන් පහුගිය අවුරුදු 4මාරේ සුධර්මන් උද්ඝෝෂණ කීයක් කරාද? උද්ඝෝෂණ 30යි කළා තියෙන්නේ 25ද 30ද කළා දෙනවා. හැබැයි මේ 25ද 30ද කළා තියෙන්නේ අර දින 51 ආණ්ඩුව කාලේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා බලයට ආපත් වෙච්ච කාලේ තමයි ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂණ ටිකක් කළා තියෙන්නේ. අවුරුදු 4මාරක් ගුරුවරුන්ගේ අවුරුදු 20 ගාණක් විසඳුම් නැති ගැටලුව ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය වලට මතක් වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු මේ රට සමස්ත රටම අනතුරකට පත් වෙලා තියෙන අවස්ථාවකදී මේ සුධර්මන් අපි මේ රටේ මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ මතු පිටින් තේන දේට වඩා අභ්‍යන්තර දේවල් ගැන බලන්න. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ගත්ත දායි නම් උද්ඝෝෂණ බලයට ගත්ත දායි නම් විවිධ හැලහැප්පීම් යම් අපිට හිතාගන්න බැරි බලවේග ඉස්මතු වෙනවා. මේවා අහම්බයක් නෙමෙයි. හැබැයි මේ රජයේ මේ ජනාධිපතිවරයාගේත් වරදක් තියෙනවා. මොකද හේතුව මේ කුමන්ත්‍රණකාරීන් සහ මේ මිනිස්සු ගැන හරියට හොයන්නේ නැහැ. මේ දේවල් ගැන හරියට මේ අවශ්‍ය නීතිමය පියවර ගන්න නැති අවස්ථා දුර්වලතන් අපේ තැන්වල තියෙනවා. ඇතැම් අවස්ථාවලදී රජයේ ඇතැම් තනතුරු වලට පත් වෙච්ච මිනිස්සු දිහා බැලුවම සුධර්මන් මම හිතන්නේ ඔබත් මේ පහුගිය යහපාලන ආණ්ඩුවෙන් පරිගැනීමට ලක් වූ පුද්ගලෙක්. ඒ සමහර තැන්වලට පත් වෙච්ච පුද්ගලයා ඒ පහුගිය ආණ්ඩුවෙම හැලහොල්මන් මේ ආණ්ඩුව තුල ඉන්නවා. මතක තියාගන්න මේ ආණ්ඩුවට මම කියන එකම දේ තමයි මේ මොකද මේ අපි දැක්ක දෙයක් තමයි 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පිටට පීයෙන් යන්නේ. පිටට පීයෙන් යන්නේ අභ්‍යන්තරයට මිනිස්සු. දැන් මේ පාලන තන්ත්‍රයත් අවුල් කරන මිනිස්සු ටිකක් මේක ඇතුළේම නිර්මාණය කළ දෙන ඔත්තුකාරයෝ ටිකක් මේ විපක්ෂයේ විසින්. ඒක මනෝජ් කමගේ මහත්මයා ඒක විපක්ෂයට චෝදනා කරන්න ඕන ඔබතුමාලගේ නිසි මම ඒක තමයි පැහැදිලි කියන්නේ ආණ්ඩුවත් ඒ සම්බන්ධයෙන් ඒ කළමනාකරණයේ පරිපාලනය නේද වක් කියන්න ඕනේ. නෑ ඒක ඇත්ත. ඒක තමයි මම කියන්නේ දැන් මේ යම් වෙනස්කම් වෙමින් පවතිනවා මේ රට තුල. යම් ආයතන මෙතුමල්ලා කියනවා ආයතන ප්‍රධානීන් වෙනස් වෙනවා කියලා. ආයතන ප්‍රධානීන් වෙනස් වීම අරුමයක් නෙමෙයි. ඒක රටේ ජනාධිපතිවරයාට ඒ නිලධාරීන්ට ගන්න පුළුවන් තීරණ. ඉතින් එතනදී අපි මම ඔබට කියන දේත් එක්ක එකඟයි. යම් වෙනස්කම්. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපි දැක්ක දෙයක් තමයි එතුමා මේ දේශපාලනයෙන් යුක්ත පරිපාලන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න මේ රටට උත්සාහ කරා. හැබැයි ඒකේ වාසනාවන්ත සහ අවාසනාවන්ත ප්‍රතිඵල ගොඩක් අපි පහුගිය කාලේ අවුරුදු එකමාර තුල දැක්කා. මොකද ඇතැම් අවස්ථාවලදී මේ රටේ නිලධාරී වාදය කියන දේ භයානක තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාබනික පොහොර හඳුන්වා දීමට ගත තියෙන විශිෂ්ට තීරණයක්. හැබැයි ඒ තීරණය මහ පොළොවේ ක්‍රියාත්මක කරපු නිලධාරීන් මොකද කරේ? මේක ක්‍රියාත්මක කර ආකාරය නිසා බරපතල මේ ප්‍රශ්න මේ රට තුල ඇති වුණා. මම හිතන්නේ සුධර්මන් සමහරක් අවස්ථාවලදී මම ස්වාධීනව මේ චිත්‍රය දිහා බලද්දී අපිට අඩුපාඩු නැහැ කියන්න බෑනේ. මේ අඩුපාඩු මම නම් හිතන්නේ සමහරක් වෙලාවදී මේ අභ්‍යන්තරය තුරින්ම නිර්මාණය කරන නැත්නම් මිනිසුන්ගේ කුමන්ත්‍රණ කියලා. මොකද මේක සුධර්මන් අදయ్య නෙමෙයිනේ 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවසන් කාලේ මෙවැනි ආකාරයෙන් සිදුවීම් දාමයක් සිද්ධ වුණා. ඒ ආණ්ඩුව අප්‍රසාදයේ පත්වීමේ හොරා කියලා එහෙම නැත්නම් රටේ තියෙන සියලු මිඩම් ටික රාජපක්ෂලා ගත්තා කියලා මේ වගේ යම්කිසි මඩගැහිමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා. ජනතාව තුළ අප්‍රසාදය නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා. දැන් මෙතුමන්ලා අද හැම වෙලාවෙම කියනවා මේ අපේ රට වැටිලා කියලා. නමුත් ඇත්තටම මේ ලෝකේ දියුණුවේ කියන ඇමරිකා එක්සත් ජනපදේ දැන්
ඇමරිකා එක්සත් ජනපදයේ දැන් මේ කාලය තුල ගත්තොත් මේ කාලය තුල ආර්ථිකය ඔවුන්ගේ සාමාන්‍ය වේගයට වඩා සුදර්මන් ඉතාමත් සීක්‍රෙන් පහළ බහලා තියෙනවා. මට ඒ chart එක දැන් මෙතන ගන්න බැරි වුණා. දැන් ඍණ 5.0 ගානකේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය ඇමරිකාව වගේ ලෝකේ ධනවත්ම රටෙත් පල්ලෙහා බැලලා තියෙනවා. ඒ වගේම එංගලන්තේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල පවා ලොක්ඩවුන් එකකට යන්නේ නැතුව ඉන්නේ එච්චර ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටවල් පවා මේ වන විට ආර්ථිකය අතින් පල්ලෙහාට බැලලා තියෙනවා. හැබැයි අපේ රටේ ජනමාධ්‍ය දිහා බැලුවම අපි ඒව දකින්නේ නැහැ. මේ රටේ ජනමාධ්‍ය පවා නිර්මාණය කරලා තියෙන ජනතාවට වෙනම චිත්‍රයක්. මොකද මම කියන්නේ කාටවත් ආණ්ඩුවටත් කාටවත් සුදුහුණු ගාන නෙමෙයි. අපි යථාර්ථය තුල ජීවත් විය යුතුයි. දැන් අපි ලෝක වසංගතයකට මුහුණ දීලා තියෙන්නේ. මේ කොවිඩ් එක වෛරසය හඳුන්වා දුන්නේ මේ නිකමට හරි ලංකාවේ පළවෙනි රෝගය හම්බුණා නම් අපේ විපක්ෂය කියනවා මේ කොවිඩ් වෛරසය නිර්මාණය කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා. මොකද ඒ වගේ විපක්ෂයක් අපිට ඉන්නේ. ඉතින් ඒක නිසා මෙවැනි ලෝක අර්බුදයක් තියෙන සුදර්මන් මේ ලෝක අර්බුදය කියන දේ අපි වසන් කරමින් ඉන්නවා. දැන් පහුගිය හැම වෙලාවෙම එතුමාලා දැන් කියන දේ තමයි අපේ වැලියංග සහෝදරයා බොහොම සිනාමසු මුහුණින් කියනවා අපි අතීතය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි පහුගිය ආණ්ඩු ගැන කතා කළ යුතුයි. මේක තමයි මේ රටේ තියෙන හෙණය. මොකද කවදාකවත් අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගත්තේ නැහැ සුදර්මන්. හැමදාම කරේ තට්ටු මාරු ක්‍රමයට මේ දේශපාලඥයන් මාරු කරපු එක විතරයි. කවදාවත් එක මිනිහෙකුට එක විදිහකට වැඩක් කරගෙන යන්න ඉඩක් දුන්නේ නැහැ. ඒ මිනිහාගේ කකුලෙන් අදින ක්‍රමවේදයක් තමයි මේ රටේ ක්‍රියාත්මක වුණේ. 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා සීක්‍රෙන් මේ රටේ යුද්ධය අවසන් කළා දියුණුවෙන් පත් කරගෙන යනකොට මොකද්ද කරේ? බොරු කියලා බේගල් අදපාලා ඩුබායි මාලිගා රත්තරන් අස්සයෝ ලැම්බෝගිනි මේ වගේ දේවල් කියලා බලය ගත්තා. මිනිස්සුත් මේවට රැවටුණා. හැබැයි ඒ රැවටිච්ච මිනිස්සුන්ට අවාසනාවකට දැන් ඒ ටික ආයිත් අමතක වෙලා තියෙනවා. දැන් ඒ බලය දීලා අවුරුදු 4මාරක් මේ රට නැවත ආපස්සට ගමන් කරා. දැන් අවුරුදු 6කින් පස්සේ තමයි ලංකාවේ අධිවේගී මාර්ගයක් විවෘත වෙන්නේ අලුතෙන්. ඔය නුවර අධිවේගී මාර්ගය හදලා තියෙන විදිය බලන්න සුදර්ම. දැන් මේ පහුගිය ආණ්ඩුවේ වැඩපිළිවෙල කරපු විදිය අර මැද්දෙන් කෑල්ලක් හදලා තියෙනවා. ඒ කෑල්ල වැඩ ටික ඉවර කරන්න මේ ආණ්ඩුවට සිද්ධ වුණා. අඩුම තරමේ ඒ කෑල්ල හරි ජනතාව ඉදිරියට පත් කරලා තියෙනවා. හැබැයි එදා ඔය කියන ජනතා විමුක්ති පෙරමුණ මොකද්ද හයිවේ හදනකොට කිව්වේ? ඇඹුල් තියල් ගෙනියන්නද කියලා හුවා හයිවේ හදන්න. පෝර්ට් සිටි හදනකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කට උල් කර කිව්වා ඉවරයි මේ රටේ කළුගල් ටිකත් ඉවරයි. සීගිරි ගලත් කඩලා තමයි මේක විනාශ වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා සුදර්මන් මේ රටේ අනගාരിക ධර්මපාලතුමා මේ රටේ ඉන්න කාලේ ඉඳන් පවා ඊටත් ඉස්සෙල්ලා අතීතේ ඉඳන් පවා මේ රටේ වැඩක් කරගෙන යනකොට කකුලෙන් අදින මිනිස්සු පිටිසක් හිටියා. එදා අනගාരിക ධර්මපාලතුමාට කිව්වේ හොරෙක් කියලා. එතුමා මේ රටින් ගියේ මේ රට එපාම කියලා. ආයිත් මේ රටේ උපදින්නවත් එපා කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවල අඩුපාඩු තියෙන්න පුළුවන්. සර්ව සම්පූර්ණ මිනිස්සු නෑනේ සුදර්මන්. ඔබ මම ගත්තා සර්ව සම්පූර්ණ නෑ. හැබැයි ඔබතුමන්ලා කිව්වාගේ හරියටම නිවැරදි අපි ආණ්ඩුවක් දිහා බලන්න ඕන සාපේක්ෂව. අද ජාතික ආරක්ෂා වෙලා තියෙනවා. එදා මංගල සමරවීර එතුමා මිය ගියාට මම එතුමාට අගෞරවයක් කරනව නෙමෙයි. එතුමා ගිහිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ වාඩි වුණේ LTT ඩයස්පෝරාවේ පුද්ගලයන් සමග. නමුත් අද අපේ රට කොන්ද කෙලින් තියාගෙන එතන හිට ගන්නවා. එදා අපිට මේ රටේ කතා කරන්න සිද්ධ වුණේ මොකද්ද? මුස්ලිම් අන්තවාදී විශ්වාසනවා, දෙමළ ඩයස්පෝරා විශ්වාසනවා, IMF එකේ ණය දෙන්න ගිහිල්ලා මේ වෙනම ගිවිසුම් වලට ලැබෙන්න කියනවා. මේ වගේ ප්‍රශ්න රාශියක් තිබ්බා. අද අපේ ජනතාවට අවාසනාවකට මේ දේවල් අමතක වෙලා ඇත්ත අපිට අර්බුදයක් තියෙනවා සුදර්මන්. ආර්ථික අර්බුදයක් තියෙනවා. අපිට මේ කැම බීම සපයා ගැනීමේ අර්බුදයක් තියෙනවා. මතක තියාගන්න මේක අපිට විතරක් තියෙන දෙයක් නෙමෙයි. මනෝජ් ගමගේ මහත්තයා දැන් ඔබතුමාගේ පැහැදිලි මේ ඉතා කෙටියෙන් ඔබතුමාගේ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ ගෙවි ගිය කාල සීමාවෙදී අපි දැක්ක තරුණයන් පිළිබඳව. තරුණයෝ ඇවිල්ලා මේ බිත්තිවල චිත්‍ර අඳින තරුණයෝ අපි දැක්කා. කුඹරට බැහැලා ගොවිතැන් කරන්න පෙළඹෙච්ච තරුණ තරුණියෝ අපි දැක්කා. එක්කෝ අද ඒ තරුණයෝ. මොකද ඒ තරුණ තරුණියන්ට අද සිද්ධ වුණේ? නෑ සුදර්මන් ඒක ඇත්තටම ඒක ඛේදවාචකයක්. ඒ ඛේදවාචකය මම කියන්නේ 100%ක් මේ ආණ්ඩුවක් කියන්න ඕනේ නෑ කියන තැන මම ඉන්නේ. හේතුව තමයි සුදර්මන් දැන් මෙතන අපි හැමෝම අමතක කරන දෙයක් නේ. දැන් අවුරුදු එකමාරක් දෙකක් මේ රට එකමාරක් පාලනය කරා කියලා කියනවනේ. ඉතින් මේ අපි හැමෝම නිදාගෙන හිටියේ නෑනේ මේ අවුරුදු එකමාරෙන් අවුරුද්දකට ආසන්න කාලයක් සුදර්මන් අපි මේ රට වහලා තිබ්බේ. ඉතින් එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන්න මම කියන්නේ අපි කියන්නේ ඔහුට මේ අවුරුදු 5ම සම්පූර්ණ නිදහසක් දෙන්න ඕනේ කියලා. හැබැයි මේ ක්‍රමෙන් හිසෝසෝලා අපි මේ රටේ ජනතාවට කියන්නේ අපි ඔහුට යම් ඉඩක් දෙන්න ඕන. ඔහුට තව වසරක් දෙකක් දෙන්න ඕනේ මේ තියෙන කොරෝනා වසංගතය පාලනය කරගෙන දැන් මේ රට නැගිටින්න අරගෙන තියෙනවා. අපි මේ නැගිටින්න ගත්ත ගමන් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාට සහ විපක්ෂයට වෙන ඉලෙක්ෂන් එකක්. මොකද ඉලෙක්ෂන් එකක් වුණ බලය ලබා ගන්න. එහෙම නැත්නම් මේ රට හදන්නද? දැන් එතකොට මෙතුමන්ලා මේ රටේ ආර්ථිකයේ අර්බුදය ගැන කතා කරන ඉලෙක්ෂන් එකට කෝටි කීයක් වියදම් වෙනවද? නමුත් මම කියන්නේ සුදර්මන් හැමදාම අපි මේ රටේ ජනතාව කරේ විපක්ෂයේ විවේචනය කරනකොට ඒ විපක්ෂයේ විවේචන ටික අහලා ඉවරලා
අර ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරනවා. හැබැයි ඒ තත්ත්වයෙන් දැන් මිදෙන්න ඕන. 1948 අපි නිදහස් ලබාගෙන වසර 70කට අධික කාලයක් ගත වෙලත් අද අපේ රට ඇයි මේ තැන තියෙන්නේ? මේකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාද වග කියන්න ඕන. මේකට වග කියන්න ඕන ඒ වසර 70 ගාන රට පාලනය කරපු සියලුම දේශපාලඥයෝ මේකට වග කියන්න ඕන. සියලුම දේශපාලඥයෝ. ඒක නිසා කාටවත් මේවා ඇඟ බේර ගන්න බෑ. අවුරුදු 40ක් දේශපාලනේ නියුත් වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයාට දැන් දේශපාලන සදාචාරය මතක් වෙලා. එතුමා බලයට ආපු ගමන් මොකද්ද කරේ? බුද්ධ්‍යංශය ටික ඔක්කොම හිරේ දාලා ඉවරලා ඒ මිනිසුන් ජාතික ආරක්ෂාව දුර්වල කළා. අර LTT කාලෙත් කරේ LTT එකට hina වෙන විදිහට වැඩසලස්සප එක. ඊට පස්සේ කරේ පාස්කු ප්‍රහාරය ඇති වෙන විදිහට වැඩසලස්සප එකේ බුද්ධ්‍යංශ දුර්වල කළා. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා මම හිතන්නේ මේ වෙලාවේ හොඳම දේ තමයි මේ රටට කරන හොඳම මේ සාධාරණය තමයි ඉක්මනින්ම විශ්‍රාම යන එක. මොකද එතුමා අවුරුදු 40ක් මේ රටට කරපු දෙයක් නැහැ. මම මේක පිළිගන්නේ. එතන උත්තරයක් දෙන්න ඕනේ මම හිතන්නේ. මොකද දැන් මෙතන ඉඳන් ප්‍රාස්කු පාරයට මේ පාර කැපුවා කියන කතාව ඔක්කොම බුද්ධ්‍යංශී හිරියට දාලා. එහෙම කතාවක් නම් වෙලා නැහැ. එතනදී. ඉතින් ඒ වගේ අවුරුදු 40ක් තියෙන කෙනෙක් තමයි නායකයෙක් තමයි මේ වෙලාවට අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ. දැන් මේ හඩ ගමන ගත්තොත් එහෙම කොහේයිද දන්නේ නැහැ. ඒ කියන්නේ ඇමරිකන් කට්ටිය ආවට පස්සේ මුල හතේ කට්ටිය ඉන්නවා කිව්වා. දැන් අපි ඇමරිකන් ජනාධිපතිවරයෙකුත් ඉන්නවනේ අපිට. හරිද? දැන් ප්‍රශ්නයක් අහන්න එපා. ඔබතුමා මොකක්ද අහන්න නෑ නෑ ප්‍රශ්නයක් නෙවෙයි මම ඉන්නම් කියන එක වැරදි අර්ථකථනයක් කරේ කියලා. ඒක මම කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි අර්ථකථනය. ඒ වියෝජනය කිරීම මම නිවැරදි කරේ. හොඳයි. ආණ්ඩුවේ ගමන් මග යහපත් දහයපත්. මේ තමයි අද තුලාව දේශපාලන සංවාදයේ අපි සාකච්ඡා කරමින් සිටින අවසන් විනාඩි කිහිපයත් එක්ක ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. ඔබ නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අවසන් වටයත් එක්ක. එරන්ද වැලියංග මහත්මයා ඔබතුමා එක හොඳ තැනකට ආවා. ඔබතුමා කිව්වා මේ ප්‍රශ්නවලට මේක දැන් අතීතයේ පුරාම අපි ඉතිහාසයේ පුරාම කතා කරනවා, විවාද කරනවා, වාද කරනවා. යම් තැනකට එන්න ඕනේ. එක තැනකට ඇවිල්ලා මේ එක මේසයකට ඇවිල්ලා එක ඉලක්කයක් වෙනුවෙන් යන්න ඕනේ කියන එක. ඔබතුමා හිතනවාද මේක යථාර්ථයක් කරගන්න පුළුවන් දෙයක් කියලා? මම හිතන්නේ මෙවැනි වූ උත්සාහයන් අතීතයේදීත් තරම් තියෙනවා. අපි මේකේ පළවෙනි උත්සාහය හොඳටම දැක්කේ සුනාමි ව්‍යසනයේදී. සුනාමි ව්‍යසනයේදී අපි එක පක්ෂ ભેද අමතක කරලා එකට එකතු වෙලා යම් වැඩ කොටසක් දැවැන්ත වැඩ කොටසක් රට වෙනුවෙන් කරා. දැනුත් ඒ ආකාරයෙන් වූ ව්‍යසනයක ඉන්නේ. ඔබතුමා හිතනවාද මේක යථාර්ථයක් කරගත්තොත් රට ඉදිරියට යන්න පුළුවන් කියලා? මේ සංකල්පය ඔබතුමාගේ පෞද්ගලික සංකල්පයක්ද එහෙම නැත්නම් විපක්ෂයේ හැටියට සමගි ජන බලවේගයේ හැටියට එන සංකල්පයක්ද අදහසක්ද යෝජනාවක්ද? සුදවන මං හිතන්නේ සුනාමියටත් වැඩිය බරපතල අර්බුදයක තමයි මේනට අපි සියලු දෙනා ඉන්නේ. අපිට ආණ්ඩුවට චෝදනා කරන්න පුළුවන්, ආණ්ඩුව අපිට චෝදනා කරන්න පුළුවන්, ඕනෑම චෝදනාවක් එල්ල කරගන්න පුළුවන්. නමුත් අවසානයේ අපි සැබෑ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඕනේ. ඒ ප්‍රශ්නවලනේ අපි සියලු දෙනා දැන් ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක පැහැදිලිව අපි කණ්ඩායමක් විදිහට සාමූහිකව මේ තීන්දුව తీරන ගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ විදේශ විනිමය අර්බුදය, ආර්ථික අර්බුදය ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් එක්කනේ ඇවිල්ලා තියෙන්නේ. එකක් තමයි රාජ්‍ය මූල්‍ය අර්බුදය. ඒ කියන්නේ රටේ අවුරුද්දකට අවශ්‍ය ආදායම හා වියදමේ වෙනස බැලුවොත් එහෙම වියදම විශාල වශයෙන් වැඩි. එතකොට ඒකේ යම් පරතරයක් එනවා, වෙනසක් එනවා. අනෙක් පැත්තෙන් වෙළඳ ශේෂය. ඒ කියන්නේ ආනයන අපනයන වල වෙනස බැලුවොත් එහෙම අපිට ආනයන වලට විශාල මුදලක් යනවා. හැබැයි විදේශ සංචිත නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් කියන අපේ රටේ ඉතිහාසය පුරාවට පුරුද්දක් හැටියට කරගෙන ඇවිල්ලා තියෙන මේ වියදම් වැඩි වෙද්දී අපි නැවත වතාවක් තවදුරටත් ණය ගන්න විදේශ රටවලදී. හැබැයි දැන් වෙලා තියෙන්නේ ඒ ණය දින තත්ත්වයටපත් වෙලා නැහැ. මොකද විදේශී අපිව ශ්‍රේණිගත කිරීම ආයතනවල අපිව පල්ලෙහා තත්ත්වයටපත් කරලා තියෙන්නේ. ඒතකොට අපිට නැවතුරට ණය දෙන්නේ නැහැ. ඒතකොට අපිට විකල්ප දෙකයිනේ සුධර්මන් තියෙන්නේ. එක විකල්පයක් තමයි අපිට මිත්‍ර රටවලින් කීයක් හරි ඉල්ල ගන්න එක. අනෙක් එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක. වෙන විකල්ප නැහැ. කවුරු කොහොමකවත් විකල්ප නැහැනේ. දැන් පසුගිය වසරේ රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කරා කියලා අපිට ඩොලර් මුද්‍රණය කරන්න බෑනේ. ඒතකොට ඒකේ පළවෙනි විකල්පයට මේ වෙනට ආණ්ඩුව ගිහිලා තියෙනවා. ඒතකොට චීනයෙන් බිලියන 1.5කුත් ඉන්දියාවෙන් බිලියන 1.5කුත් ඉල්ලගෙන තියෙනවා. ඒතකොට ඒ ඉන්දියාවෙන් මිලියන 500ක් දුන්නා තෙල් ලබා ගැනීම සඳහා එක මාසයකට හෝ එකමාරකට තමයි අවශ්‍ය වෙන්නේ. මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ. ඒතකොට මේ සියල්ලක එකතුව ගත්තාම මාස 2කට 2මාරකට යම් ආකාරයකට අපිට හුස්ම ප්‍රමාණයක් ගන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ගත්තොත් සුධර්ම නැවතතාවක් ඉන්දියාවට ওই විදිහටම සල්ලි දෙනවද? චීනය අපිට ওই විදිහටම සල්ලි දෙනවද? මෙහෙම මාසෙන් මාසේ ඕගොල්ලෝ මෙන්න මේක කරගෙන යන්න කියලා අපිට අර මුදල් ලබා දෙන්නේ නැහනේ. ඒ නිසා මේකට කෙටි කාලීන, මැදි කාලීන, දිගු කාලීන විසඳුම් ලබා ගන්න ඕනේ. මොකද මේක දැන් ආයි විසඳුම් ලබා ගන්න බැරි තත්යකට අපි ඔක්කොම හිර වෙලා තියෙන්නේ. ඒකෙදි අපිට යම් යම් කැපකිරීම් කරන්න ඕනේ. දැන් මේ වෙනකොට ඇත්තටම අපේ රටේ මහ ජනතාව විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරනවානේ. ඊටත් වැඩි කැපකිරීම් කරන්න නම් පාලකයා ඒ සඳහා ආදර්ශමත් වෙන්න ඕනේ. පාලකයා ප්‍රයිවට් ජෙට් යානාවලින් තිරුපති ගිහිල්ලා
අපේ මැති ඇමතුරු 60කට වැඩි ප්‍රමාණයක් විදේශ සංචාර ගිහිල්ලා මේ දේ මේකට ජනතාව තමයි වැරදි කියලා බදු ප්‍රමාණය තවදුරටත් වැඩි කරලා මේකට රාජ්‍ය නිලධාරීන් තමයි වැරදි කියලා රාජ්‍ය නිලධාරීන් මාරු කළා මේකට සභාපතිතුරු තමයි වැරදි කියලා සභාපතිතුරු මාරු කළා යම් ආකාරයක උද්ඝෝෂණ හෝ වැඩ වර්ජන කරන අපේ වෘත්තීය සමිති නිලධාරීන් තමයි වැරදි කියලා ඔවුන් වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරන්න යනවනම් මේ ප්‍රශ්නෙට සභාවේ විසඳුමක් අපිට ගන්න වෙන්නේ නැහැ. ඒක හරියට අර අවසානයේදී කෘෂි කර්මාන්තයට අර කාබනික පොහොර ගෙනහල්ලා රටේ ඉන්න සියලුම විද්වත්තු කිව්වට පස්සේ මේක කරන්න එපා කියලා ඒත් බලහත්කාරයෙන් කරලා කරන්නම දෙයක් නැතිකමට කිව්වා දැන් ඕන පෞද්ගලික ආයතනයකට පොහොර ගේන්න කියලා. මට මතකයි එක අවස්ථාවකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් එතුමා කියනවා මේ කාබනික දේ සම්බන්ධයෙන් මේ ශනිකව මාසකින් දෙකකින් අවුරුද්දකින් මේ දේ කරන්න පුළුවන් නම් ඔවුන් ඉගෙනගත්ත දේත් උන් උගන්නන දේත් මේ රටේ ශිෂ්‍යයන්ට සම්පූර්ණයෙන් වැරදි කියලා. ඒ තරමට ඒ සමහර ප්‍රශ්න බරපතල වුණා. ඒ මොකද හිතුවක්කාර තීන්දුව ගත්ත නිසා. ඒ නිසා මේ ආර්ථිකය සම්බන්ධව එහෙම තීන්දුව ගන්න බෑ. ඒ මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේකේ යම් අරුබුදයක් આવොත් එතුමාගේ පුරවැසි භාවයේ තියෙන ඇමරිකාවේ එතුමා එතනට යයි පුතත් එතන ඉන්න මුරුබුරත් ඉන්න ප්‍රශ්නයක් නැහැ. බැසිල් රාජපක්ෂ මැතිතුමා මීට පෙරත් මාසයකට තමන්ගේ ගමේ ලොස් ඇන්ජලිස් නුවරට ගිහිල්ලා ආවා. එතුමත් යයි එතුමාගේ දුවත් තියෙනවා සියලු දෙනා ඉන්නවා. මම ඔතුමයි පැහැදිලි කිරීමක් අවශ්‍ය මේ බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පුරවැසි භාවයේ අහෝසි කරගෙන නේද මේ දැන් එතුමාගේ දරුවා ඉන්නේ එහෙ. එතුමාගේ මුණුබුරා ඉන්නේ එහෙ. එතුමා නිවාඩුවට යන්නේ ඇමරිකාවට. එතුමා බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරුවට. ඒ නිසා එතුමාට ප්‍රශ්නයක් නැහැ නේ සුධර්මන්. එතුමාට ඕන්ලා කියන්න පුළුවන්. අර ප්‍රශ්නේ එතුමාට ඕන්ලා කියන්න පුළුවන්. එතුමාගේ මුල් තියෙන්නේ එහෙනේ. එතුමාගේ මුල් තියෙන්නේ. මෙහෙමනේ සුධර්මන් දෙමව්පියෝ වද වෙන්නේ තමන්ගේ දරුවෝ එතන හිටියාමනේ. දැන් එතුමා රටේ ජනාධිපති නම් එතුමාගේ දරුවෝ මෙහෙ ඉන්නවා නම් එතුමා මේ රට ගැන වද වෙන්න පුළුවන්. මේ රටේ මුදල් ඇමතිවරයා බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ දරුවෝ මෙහි ඉන්නවනම් එතුමා මේ රටේ අනාගතය ගැන වද වෙන්න පුළුවන්. 2015 අපි දැක්කනේ මේ පෙට්ටි අරගෙන එහෙම එයාපෝට් එකේ නැගලා ගියා පරදුන වෙලාවේ. මේ මෙතුමල්ලා තමයි මේ දර්දිය ඇද්දේ. දැන් මේ මෙහෙම වුණාට අනාගතෙත් ඒකම තමයි වෙන්නේ. දැන් මේ උදේ ගම්මන්පිල ඇමතිතුමාට ආණ්ඩුවෙන්ම ගහනවා. අපිට ඒක හොඳට තේරෙනවනේ. හැබැයි අවසානයේ මොකක් කරන්න නැති වුණාම උන් ටික විතරයි ඉතුරු වෙන්නේ. ඔය ඇමරිකාවේ පුරවැසි භාවයේ තියෙන සියලු දෙනා යනවා. මේ රාජපක්ෂ පවුල මෙහෙමනේ. දැන් අද අයවැය ගත්තත් 160කට වැඩි ප්‍රමාණයක් රාජපක්ෂ පවුලට තමයි අද මේ ඒකෙන් සහන සලසලා දීලා තියෙන්නේ. හැබැයි ඒක එහෙම කරන්න බෑ සුධර්ම. එවැනි තත්ත්වයක අපේ රට නැහැ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා සාකච්ඡා කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා නම් ඒකට යන්න ඕනේ. දැන් මේක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව බොරු මේ බිල් එක මවලා තියෙනවා. 16 වතාවකට වැඩි අපි ඒකට ගිහිල්ලා තියෙනවා. මේක මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය හදද්දී තවදුරටත් ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රශ්න වෙලා ලෝක යුද්ධ ඇති නොවෙන්න තමයි ලෝක බැංකුවයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි නිර්මාණය කරේ. ඔත වර්තා විනාඩියක් කාලේ. ඉතින් ඒ නිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි ගිහිල්ලා කෙටි කාලීනව යම් පහසුකමක් අරගෙන ජාත්‍යන්තරයේ ලෝකයේ අනෙක් රටවල් අපේ රට සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති කරගෙන ඒ විශ්වාසයත් එක්ක මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ඊට පස්සේ ඒ ණය ගෙවන්න පුළුවන් ආකාරයට සංචාර කර්මාන්තය වර්ධනය කළා අපනයන වර්ධනය කළා ඒ වගේම ප්‍රේෂණ මේ වෙනකොට අපේ රටට එන්නේ බහුතර ප්‍රේෂණ ප්‍රමාණය ඒ ප්‍රේෂණ වර්ධනය කළා අපේ රටේ වියදම යම් ආකාරයක කප්පාදු කළා අර 2019 අන්තිම අවස්ථාවේදී බදු වලින් 3 එකක් අහිමි කරගත්තා ඒ බදු මුදල් ටික නැවත වතාවක් ලබාගෙන කණ්ඩායමක් විදිහට සාමූහිකව මේ වැඩේ කරගෙන ගියොත් එහෙම අනිවාර්යෙන් අපිට මේ ප්‍රශ්نين ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුව රාජපක්ෂ ලෑන්ඩ් සේල් වගේ මේ රටේ තියෙන ඉඩම් ටික චීනට එක කෑල්ලයි, ඉන්දියාවට එක කෑල්ලයි, ඇමරිකාවට එක කෑල්ලයි, ඕමාන්ට එක කෑල්ලයි දීලා මාසින් මාසෙ පැලස්තර විසඳුම් අරගෙන ගියොත් එහෙම අර කෘෂි කර්මාන්තයේ වෙච්ච දේම තමයි සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම වෙන්නේ. ඒ නිසා මේක පොහොට්ටුවේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක රටේ ප්‍රශ්නයක්. මේක රටේ ලක්ෂ 220ක් වූ ජනතාවගේ ප්‍රශ්නයක්. ඒ නිසා මම ඉතාමත් කාරුණිකව ආරාධනා කර සිටිනවා සමගි ජන බලවේගයේ ඕනෑම වෙලාවක සූදානම් මොවුන්ට තව ඉතාමත් පැහැදිලිව තව අවුරුදු 3ක බලයක් තියෙනවා. අපි ඡන්ද අපිට අවශ්‍ය නැහැ. මොකද මේ ඡන්ද තියන්න සුදුසු වෙලාවක් නෙමෙයි. අපි ඒක පක්ෂයක් හැටියට තීන්දුවක් කරන් තියෙන්නේ. ඇත්තට මේක ඡන්ද තියන්න සුදුසු වෙලාවක් නෙමෙයි. අපි කියන්නේ රටක් හැටියට සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමු. එහෙම නොවුනොත් එහෙම පුද්ගලිකව අපි සියලු දෙනාට බලපානවා. මොකද ජාතික ආරක්ෂාව දෙන්න ආපු ජනාධිපතිතුමා හැම ගෙදරටම දැන් ගෑස් බෝම්බයක් කියවලා තියෙන්නේ. ඒ නිසා දැන් මේක ආර්ථික බෝම්බයක් බවටත් පත් වෙලා තියෙන්නේ. ඒ බෝම්බ පුපුරා යන්න ඉස්සෙල්ලා ඒ වලට ප්‍රතිකර්ම අරගෙන මේ රටේ ජනතාවත් මේ රටත් බේරගමු කියලා තමයි අපිට ආණ්ඩුවෙන් ඉල්ලන්න තියෙන්නේ. තුෂාර දිසානායක මහත්මයා දැන් අවසාන වශයෙන් දැන් මේ චෝදනාත් එක්ක දැන් එක පැත්තකින් එන චෝදනාව දිගින් දිගටම එන චෝදනාවක් මේ කීපේ තාව චෝදනාවක් තමයි මේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ පුරවැසි භාවය පිළිබඳව.
ජනාධිපතිතුමාගේ පුරවැසිභාවය පිළිබඳව මේ විපක්ෂයෙන් සහ සමාජ මාධ්‍යනුත් මේ පිළිබඳව දිගින් දිගටම කතා වෙනවා. දැන් මේ පිළිබඳවත් යම් නිවැරදි කිරීමක් ඔබතුමාට තියෙනවද කරන්න? ඒකම ඇයි ඔබතුමාලා IMF එක ඉස්සරහට ගිහිල්ලා හරි මේ ණය අර්බුදයෙන් මේ මුල්‍ය අර්බුදයෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැත්තේ? සුධර්මන් දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මුල් තියෙන්නේ කොහෙද කියලා අපෙන් අහනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මුල් තියෙන්නේ මේ ලංකාවේ. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දරුවෝ ගැනයි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ දරුවෝ ගැනයි රාජපක්ෂලා පවුලේ දරුවෝ ගැන කතා කරනවා. මං හිතන්නේ එහෙම කතා කරන අයට දරුවෝ ඉන්නවද කියලා. සමහර නායකයන්ට. මම මේ කියන කාරණාව. ඒ නිසා මේ විදිය තත්වයකට යන්න ඕනේ නැහැ. මේවා පවුල් වලට ගැට ගහගෙන දරුවෝ ඉන්නවද දරුවෝ නැද්ද? ඒ විදිහේ කාරණා වලට ලඝු කරන්න අවශ්‍ය නැහැ. අනිත් එක පුරවැසිභාවයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට එන්න කොහොමද පුරවැසිභාවයක් නැත්තම්? ද්විත්ව පුරවැසිභාවයේ තියෙන කෙනෙක්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑනේ. මේක මගේ උගත් මිත්‍රයා දන්නවනේ. ඉතින් මේක නොමග යවන සුළු කාරණාවක් මේ සුධර්මන් මේ ඉදිරිපත් කරන්නේ. මේක තමයි මේගොල්ලන්ගේ මේ සැලැස්ම. එකම බොරුව එකම විදියට කීප වතාවක් කියාගෙන ගිහිල්ලා ඒක සමාජගත කරනවා. ගොබෙල්ස් න්‍යාය. දැන් මම මේ කියන්නේ දැන් පෞගේ දවස්වල දැන් නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයාත් ඒ වගේම අපේ හිත මිත්‍ර එරන්දත් ගොඩක් කතා කරා මේ නීතිය ගැන නීතිය ආධිපත්‍ය ගැන මේවා වල් වැදිලා තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා කියලා. මෙතුමා කතා කරා ඇත්තටම හිටපු සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත් 2019 සැප්තැම්බර් මාසේ 29 වෙනිදා අරුණ පුවත්පතට කරපු සම්මුඛ සාකච්ඡාව. ඒකේ එක කොටසක් මම ඔබට උදුරට කොට දක්වනවා. මේක මේ එරන්දටත් මෙතන සම්බන්ධයක් තියෙනවා. එරන්ද ගැනත් කියලා තියෙනවා. අරලිය ගහ මන්දිරයට මම යනකොට එතන මහ විශාල රැස්වීමක්. ඒක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති FCID එකේ රැස්වීමක්. ඇමතිවරු රාශියක් එහි සිටියා. රාජිත සේනාරත්න, පාටලි චම්පික, රණවක, ජවිපි නායක අනුර කුමාර දිසානායක, වැලියංග කියන නීතිඥයා. වැලියංග නීතිඥයා උපුල් ජයසූරිය වගේම අර්ජුන් මහේන්ද්‍රත් එකට එතන හිටියා. අර්ජුන මහේන්ද්‍රත් ඉඳලා තියෙනවා. අර මහ බැංකුව හොරා කෑවා කිව්වේ. අන්නේ මේගොල්ලන්ගේ මිත්‍රයා ජනාධිපති අගමැතිතුමාගේ රනිල් වික්‍රමසිංහගේ මිත්‍රයා එයත් ඉඳලා තියෙනවා. වැලියංග කියලාම නීතිඥ මහත්මයෙකුත් ඉඳලා තියෙනවා. උපුල් ජයසූරියත් ඉඳලා තියෙනවා. FCID එකට මේ සාකච්ඡාව තිබිලා තියෙන්නේ කොහෙද? අරලියගහ මන්දිරේ. පොලිස්පතිවරයා රවි විද්‍යාලංකාර ත්‍රිවිධ හමුදාපතිවරු හිටියා. නීතිපති දෙපාර්තමේන්තුවේ මට වඩා කනිෂ්ඨ නිලධාරියෙකුත් හිටියා. ඒ රැස්වීම නීති විරෝධී. මම නිලධාරියෙක්ගෙන් ඇහුවා ඔබ මොකද මෙතන කරන්නේ කියලා. මෙන්න මෙහෙමයි මේගොල්ලෝ පහුගිය කාලවල වල අධිකරණයට සැලකුවේ. අර රංජන් රාමනායකගේ හඬපට ටික දිගෑරියොත් පද්මින් රණවක මහත්මිය සහ වෙනත් නීතිඥ මේ මිනිස්ත්‍රකාරවරුන්ට කතා කරපු විදිය, නඩු හදපු විදිය, නඩු වලට උත්තර දුන්නු විදිය, කවුද හිර යන්නේ කියන එක පිළිබඳව තීරණය කළේ මේගොල්ලන් කාලේ. ඒ නිසා මේ විදිය අයට නැවත ආණ්ඩුවක් ලබා දෙනවා කියලා කියන්නේ ඒකනම් ඓතිහාසික වැරද්දක්. සමග ජනබලවේගයේ නායකතුමා. එතුමා ගැන බොහොම වර්ණනාවෙන් කතා කරනවානේ. එතුමා චාලි චැප්ලින් කෙනෙක් නෙවෙයි කියලා කිව්වනේ. එතුමා චාලි චැප්ලින් කෙනෙක් වෙන නායකයන්ට චාලි චැප්ලින් කියලා කියන්නේ. එතුමාගේ ප්‍රධානතම ව්‍යාපෘතිය නිවාස ඇමතිතුමා. නිවාස ව්‍යාපෘතිය. මේ මංගාව තියෙනවා 2018 නිකුත් කරපු විගණකාධිපතිවරයාගේ වාර්තා. මිලියන 1170ක් හවුසස් 3500කට වෙන් කළා තියෙනවා. අයවැය. එතකොට එක ගයක් හදන්න රුපියල් 3,40,000යි. 3,40,000ට ගයක් හදන්න. එතකොට මේක පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද? මිලියන 815යි පාවිච්චි කරලා තියෙන්නේ. ගෙවල් හදලා තියෙන්නේ 205යි. එතකොට එක ගේකට මිලියන 3.97ක් වෙන් කළා තියෙනවා. මේ විගණකාධිපතිවරයාගේ වාර්තාව. අවසානයේදී ඔහු කියනවා accordingly the program of මෙම වැඩසටහන ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියලා. right? මේක වීක් ලෙවල් එකේ තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිය
අය තමයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න කියන්නේ. IMF එකට යනවා කියලා කියන්නේ. මේ විවිධාකාර දේවල් ඉදිරිපත් කරන්නේ. ඒකම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැනත් අපිට කියන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මහා බැංකු බැඳුම් කර නිකුතු පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර කාරක සභාව මේ විශේෂ අනුකාරක සභාව රැස් වෙලා තැන් 4කදී අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා සාක්ෂි දෙනවා. එයිදී රනිල් වික්‍රමසිංහ මහතා ඔහු පැහැදිලිවම කියනවා ප්‍රයිම් මිනිස්ටර් තමන්ට උපදෙස් දුන්නා කියලා මේ බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් කටයුතු කරා. බැඳුම් කර නිකුතුව මේ කාර්තුව ඔබතුමාගේ අවස්ථාවන් කියන්නේ බැඳුම් කර නිකුතුව සහ මේ ක්‍රමවේදය ගැන ලොකු වෙනසක් තියෙනවා එතන. ලොකු වෙනසකට අවස්ථාව දෙන්න. ඔබතුමාගේ අවස්ථාව ගන්න. ඒ නිසා මේ අයගේ කෙරුවාව ගැන අපි ඔක්කොම දන්නා රුපියල් මිලියන නෙමෙයි ට්‍රිලියන ගණන් රටේ ජාතික ආදායමට අහිමි කරපු කට්ටියක්. ඒ නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. සංචාරකයෝ එනවා. ඒ වගේම මේ රටේ අපනයන ආදායම වැඩි වෙනවා. කොටස් මිල දර්ශකය වැඩි වෙනවා. මේ රටේ මේ කොවිඩ් ව්‍යසනය තුරන් කරලා මේ ධම්මික පැණියක් ගැන කතා කරනවා. උද්දක රහ ගැන බලන්න. උද්දක කරපිංච නැට්ට ගැන බලන්න එපා. අද 100ට ලංකාව ලෝකයේ එන්නත් කරන මට්ටමින් ඉහළ තැනකට ගෙනලා තියෙනවා. ඒක පිළිගන්න කුහක වෙන්න එපා. ඒ නිසා අද සංචාරක ව්‍යාපාරය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඒ නිසා අපි ඔබතුමාලගේ එක ඉල්ලීමක් කරනවා. මේක වෙන දේ පොඩ්ඩක් බලාගෙන ඉන්න. විරෝධය සදාචාරාත්මකව පාන්න. පන්දන් ගුස්සගෙන පෙළපාලි ගියාට වැඩක් නැහැ. ගෑස් බෝම්බේ පුපුරනවා කියලා එතනට ගිහිල්ලා බලලා වැඩක් නැහැ. ඔබතුමා අසං කරනවා නම් කරුණා කරලා මේ රට යන විදිය ක්‍රමවේදය නිවැරදිව පෙන්වලා දෙන්න. පාර්ලිමේන්තුව තියෙනවා, වෙනත් වේදිකා තියෙනවා. නමුත් මේ රටේ ජනව්‍යුහය අවුල් කරලා මේ ජනව්‍යුහය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කරලා මේ රටේ සංචාරක කර්මාන්තයට වෙනත් ආයෝජනවලට තියෙන අවස්ථා නැති කරලා මේ රට අගාධයට පත් කිරීමට ඔබතුමන්ලා ආණ්ඩු පක්ෂයේ ඉන්න කොටත් රට විනාශ කරා. දැන් විපක්ෂයට ඇවිල්ලත් දෙයියන්ගේ නාමෙන් රට විනාශ කරන එක නවත්තලා මේ රට ගොඩනගන ඒ අවස්ථාවට ඉඩ දෙන්නේ කියලා අපි ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒක තමයි ආණ්ඩුවට දෙන ලොකුම සහයෝගය. හොඳයි. නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයා අවසන් වශයෙන් ඔබතුමාට පිළිතුරකුත් ඇති. ඒක මම ඔබතුමෙන් අහන්න කැමති බෙලියංග මහත්මයා ඊටා හොඳ තැනකට ආවා. ඒ කියන්නේ මේ එකතු වෙලා. ඒ කියන්නේ මේ එක තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. දේශපාලනයේ පැත්තකින් තියලා දේශපාලනයේ පස්සේ කරන්න පුළුවන් ඡන්දෙට තව අවුරුදු 3ක් තියෙනවා. ඒ ඡන්ද වේලාවේදී ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ හැටියට මේ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාලගේ මතය? සහ ඔබතුමාලා ඉල්ලනවද මේ වෙලාවේ ඡන්දයක් ඕනේ කියලා? ඡන්දයක් නෙවෙයි. මේ වෙලාවේ ඇත්තටම ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. රටට ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙනවා. ඊළඟ අවුරුදු 10ට හෝ 15ට හෝ ඒකයි. ඡන්දය කියන එක නෙවෙයි මෙතන අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. දැන් අද බලනකොට අපි දකිනවා මේ ජාත්‍යන්තර සම්බන්ධතාවයන් සම්බන්ධව ගත්ත ජාත්‍යන්තරයත් එක්ක තියෙන. දැන් කොයි පැත්ත දිශාවට ගමන් කරනවද කියලා අපි දන්නේ නැහැ. දැන් අපේ පරියන්ත වලට ওই ප්‍රශ්නේ ආවා. ඊට පස්සේ එක පැත්තක චීනය තියෙනවා, එක පැත්තක ඉන්දියාව තියෙනවා. දැන් ඉන්දියාවයි ඇමරිකාවයි එක පැත්තකින් අපිට කියනවා යම් විදිහකට බලපෑම් වෙනවා, අනිත් පැත්තෙන් එනවා චීන. ඉතින් මෙතනදී මේ ජාත්‍යන්තර සම්බන්ධතාවයන් හරියට සමතුලිතව රැක ගන්න ඕන. මෙතන නොන් ලයින් කියන එක නොබැඳී ජාතිය රටක් හැටින් අපි හිටියේ එක පැත්තකටවත් බර වෙන්නේ නැතුව. දැන් අද වෙනකොට දෙපැත්තම පිණුම් ගහන්න පටන් ගත්තා. මේක තෝතැන්නක් වුණා. දෙපැත්තටම පිණුම් ගහලා අපි මේ බල අරගලයට එකතු කරගන්න. දැන් ඒක උනේ අපේ අපේක්ෂාකාරී සිදුවීමක් උඩ. දැන් ඊට පස්සේ ඕකට කතා කරනවා ගොඩක් තැන් තියෙනවා. දැන් මේ දිහා බලනකොට දැන් මේ තියෙන වෙලාවේ අපි මට තියෙන වෙලාව ඒ කියන්නේ අපි බලන්න ඕනේ කොහොමද මේ ජාත්‍යන්තරයත් එක්ක අපි සම්බන්ධතාවයන් කරගන්නේ. එතකොට රට ඇතුළත දැන්ට වෙන ඔය අපනයන ආනයන සම්බන්ධව තියෙන කටයුතු සම්බන්ධව කුමන ආකාරයකද බැලිය යුත්තේ කියලා. දැන් අපි දකිනවා මේ පෝර ප්‍රශ්නය ගන්නකොට එක පාට ෂණිකව කිව්වා අපි කරනවා කාබනික පෝර කරනවා කියලා කිව්වා. දැන් මේක කරන්න බෑ කියලා හැම ලෝකයන් පිළිගත්තා. අපි කිව්වා අපි තමයි එකම රට පළවෙනි සැරේට මේ කරන්න යන්නේ කාබනික පෝර හැටියට මේ කරන්න යනවා. වකුගඩු රෝගය ආශ්‍රිත මේකක් තියෙනවා. ඒක හන්දේ වකුගඩු රෝගය නවත්තලා මේ විෂ පොළව මේ ඉවත් කරලා කාබනික පෝර වලට යොදවන්න ඕනේ කියලා. දැන් අද වෙලා තියෙන තත්ත්වය අපි දන්නවා. ඒක ක්‍රමානුකූලව යම්කිසි ප්‍රතිපත්තියක්. මම කියන්නේ අන්න ඒ වෙනි ආකාරයක් යම්කිසි විදිහකට එතනට එකතු වෙනවනම් හැමෝම කියනවා කාබනික පෝර හරි ක්‍රමවේදය. හැබැයි කරපු ක්‍රමවේදය වැරදි කියන එක. මොකද ඒක පියවරෙන් පියවර කරන් තිබුණා නම් රටක් තුල එක
ප්‍රදේශයකට ඒක ලඝු කරලා බලන්න තිබ්බ කොහොමද කියලා. ඒකෙන් මොකද්ද ඊට පස්සේ වෙන්නේ කියලා. අපි දකිනවා බූටානයේ සහ වෙනත් රටවල් මේක කළා තියෙනවා. කළා ඒගොල්ලන්ට කරගන්න බැරි වෙලා ඒගොල්ලෝ තවත් කල් ඉල්ලගෙන තියෙනවා. දැන් මේ එක පාටම ගෙනාවාම මේ කොවිඩ් වසංගතයත් එක්ක ඒ තමයි කළමනාකරණයේ තියෙන දක්ෂතාවයක් තියෙන කෙනෙකුට මේක පේන්න ඕනේ. ඒක සූක්ෂම දෙයක්. මොකද යම් කිසි කෙනෙකුට ඒක වටහා ගන්න බැරි නම් මෙතනදී වෙන දේ තමයි අපි දැඩි ආර්ථික අගාධයකට වැටෙනවා. දැන් ඒක තමයි උනේ කෘෂිකර්මයක මේකත් එක්ක අනාගත්තා. අනාගත්ත කියන එක තමයි මට කියන්න වෙන්නේ ඇත්තටම. එතකොට ඒ වගේ මෙතුමා කිව්වා මේ බැඳුම් කරගෙන. දැන් බැඳුම් කරගෙන ගන්නවා නම් දැන් මෙතනදී කිව්වේ මේ නිකුත් කිරීම පමණයි. දැන් මේ වෙලාවේ බැසිල් රාජපක්ෂ අපේ මුදල් ඇමතුමා කිව්වා මෙතන තියලා තිබ්බ සංචිතයක් තියලා තිබ්බ. හදිස්සියෙන් මේක නිශ්චයාකාරව නැත්තම් ඒක සිකියුරිටි එකක් හැටියට. ඒ මුළු මුදලම ආයි යවන්නේ කියලා කිව්ව භාණ්ඩාගාරයට. ඒක තිබ්බ ඒ මුදල් ටික. මෙතනදී කාටවත් මෙතනදී අලාභයක් උන්නේ නැහැ රටට. අනිත් එක මෙතනදී මේ කියපු කතාව කිව්වේ මේ බැඳුම් කර නිකුත් කරන්න කියන කතාව. ඒක හරි. නිකුත් කරා තමයි. ඒ අපි එතනින් නිකුත් කරන ක්‍රමවේදය. ක්‍රමවේදය තුල ක්‍රමවේදය ගැන උපදෙස් දෙන්න එතුමාට බෑ. නෑ. ඒතුමා මෙතනදි කියන එක මම කියුවේ නෑ. දැන් මේතුමා කිව්වේ නිකුත් කිරීම සහ ක්‍රමවේදය කියන එක ඒක බැංකුව අතර වෙච්ච ගනුදෙනුවක් හැටියට කොහොමද මේක උනේ කියන එක. ඒ සම්බන්ධව එතන රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනාවක් තිබුණා. දැන් එනකොට එහෙනම් මේතුමල්ලා කියනවා දැන් නිසියාකාරව හරියාකාරව තියෙන අධිකරණයේ ඉස්සරහට ගෙනාලා ඔප්පු කළා. දැන් කාලය ඇතිනේ. දැන් මේ වෙනකොට එහෙනම් කරන් තිබ්බ සියලු දෙයක්ම. එතනින් පෙන්නුම් කරනවා එතනින් කිසිම දෙයක් නැහැ කියලා. එතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් එල්ල කරන්න බෑ කියන එක. මොකද ඊට ඉස්සෙල්ලත් ඔය බැඳුම් කර ගිහිල්ලා තියෙනවා. 500 මිලියන 500 වගේ. දැන් මේක ගැන කතා කරනකොට දැන් එතනින් වෙච්ච පාඩුව ගැන කතා කරන්නේ නැහැ. මෙතෙන් වෙච්ච පාඩුව පියවපු පාඩුව ගැන තමයි දැන් කතා කරන්නේ. මොකද පාඩුවක් නැහැ. මොකද ඒක පියවීමක් වෙලා තියෙනවා කියන්නේ. හැබැයි ඉතින් මං කියන්නේ ආයිත් මුලට ගියොත් එහෙම කියන්නේ මෙතන මේ තියෙන අවුල් ජාලාවක්. මෙතනදී මං හිතන්නේ හැමෝම විය යුතුයි කියන තැනට එන්න ඕන මේ රට ගොඩ ගන්න නම්. නැත්තම් මෙතනින් එහාට ගියොත් එහෙමනම් මේක දවසෙන් දවස වෙනස් වෙනවා. දවසෙන් දවස ව්‍යාකූල තත්වයකටපත් වෙනවා. ඉතින් මේක අපේ තියෙන රත්තරන් ටික විකුණුවා. දැන් අපි පටන් ගන්නකොට මම හිතන්නේ මේ වසරේ මුලදී ගන්නකොට තිබ්බ ටොන් 9 දශම ගානක් තිබ්බ. දැන් තියෙන්නේ ටොන් 3ක් වගේ තියෙන රත්තරන්. මොකද රත්තරන් වගේ එකක් රටක තියාගන්න ඕනේ. මොකද මේ අර බැඳුම් කර වෙන රටවල් වල ඒව අරගෙන ඒවයි මුදල් දානවා වගේ නෙමෙයි. මොකද ඒව ප්‍රමාණය වෙන්න පුළුවන්, ඒව අගරු වෙන්න පුළුවන්. හැබැයි රත්තරන් කියන දේ එහෙම අවිනිශ්චිතතාවයක් නැහැ. දැන් ඒවත් අපි විකුණනවා. දැන් තව ටිකක් කල් විකුණන්න ගියාට පස්සේ ඊට පස්සේ තියෙන ඉඩම් කැබලි 45ක් දැන් නම් කරලා තියෙනවා විකුණන්න කියලා. දැන් මේ විදිහට ගියොත් එහෙම ගෙදර තියෙන දේවල් උත් විකුණගෙන ගියොත් එහෙම ජීවත් වෙන්න අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. ඒකාන්ත තමයි අපි මෙතන එකතු වෙ යුත්තේ කියන කතාව. ඉතින් එකතු වෙලා තමයි අපි රටක් හැටියට යන්න නම් ඒ පියවර ගන්න ඕනේ. ඉතින් අපිට කියන්න බෑ මේ. හැබැයි මේක ඇතුලේ අපි නිශ්‍යාකාරව දන්න මේක අධිකරණ පද්ධතිය, ව්‍යවස්ථාව, විධායකයේ මේ තුනම නිශ්‍යාකාරව කරෙන්න ඕනේ. එහෙම කරෙන්නේ නැතුව මේ ඔක්කොම කොලොප්පම් කරොත් එහෙම මේකේ දැන් මෙතනදී ජනාධිපතිතුමා ඇමරිකාවේ හිටියා. මෙතුමා කිව්වා වගේ. හැබැයි එතකොට පුරවැසිභාවය අත්හැරලා ආවේ. හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තයාගේ පුරවැසිභාවය තියෙනවා තාම. එතනදී මුදල් ඇමති හැටියට. එතුමා කිව්වා ඒක එතුමා අතාරින්නේ නැහැ කියලා. දැන් එහෙම තියෙද්දි එතකොට අපි බලන්න ඕනේ මොකද්ද මේ කරන ක්‍රමයේද කාටද අපිට මේ ආදරේ නැත්නම් ඇමරිකාවට ආදරේ කියන එක. මොකද ඒක අතාරින්නේ නැත්නම් කාටද කියන එක. ඉතින් ඒවා ගැන අපි දැනගෙන මේකේ තියෙනවා ඍණාත්මක භාවයක් තියෙනවා ධනාත්මක භාවයකුත් ඇති. අර එන්නත් කිරීම ක්‍රමය ගැන අපි කියන්නේ ඒක මේ පසක දාන්නේ නැහැ. එතනදී හොඳක් වෙලා තියෙනවා. හැබැයි මේ සීල දෙක කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ ඔක්කොම එකතු කරලා. ඉතින් ඒ කොටසෙන් කොටස අපි තමයි ජයගත්තේ අපි තමයි ජගතා කියන්න බෑ. ඒක තමයි මම කියන්නේ. ඉතින් ඒක හන්දා අපි ඔක්කොම එකතු වෙ යුතුයි කියන මේ අවස්ථාවේදී කියන එක තමයි මට කියන්නේ. ඔව්. නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න ඕනේ දැන් මේ යෝජනාවත් එකට එකතු වෙලා මේ දුෂ්කර අවස්ථාවේදී ඉදිරියට යෑම. මොකද එක පැත්තකින් පේන දෙයක් තමයි දවසින් දවස අර්බුද නිර්මාණය වෙනවා. නිර්මාණය කරනවාද නිර්මාණය වෙනවාද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් අර්බුද රැසක් දවසින් දවස ජනතාව ඉස්සරහ රට ඉස්සරහ තියෙනවා. දැන් අවසාන වශයෙන් ඔබතුමා කොහොමද දකින්නේ? දැන් මේ යම් එකතුවක් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව යම් එකතුවක් වෙලා මේ රට ඉදිරියට ගෙනියන්න වසර කීපයකට හරි මේ රට ඉදිරියට ගෙනියන්න යම් වැඩපිළිවෙලක් ඔබතුමාලාගේ පැත්තේ යෝජනාවක් කොහොම තියෙනවද? මම හිතා සුදර්මන් මම ඉතා සතුටු වෙනවා එහෙම තැනකට අපේ රට යනවනම්. හැබැයි මේ රටේ තියෙන ඉතිහාස උදාහරණත් එක්ක මේ එකතු වීම කියන තැන්වලදී අපි දැක්කේ ජනතාවට තව බරක් විතරයි. මොකද එකතු වෙනකොට සාමාන්‍ය සාකච්ඡාට ලක් වෙන පළවෙනි දේ තමයි ඇමතිකම් බෙදා ගන්න විදිය. එහෙම නැත්නම් වරප්‍රසාද ලබා ගන්න විදිය. ඒක නිසා එකතු වෙනවට වඩා සුදර්මන් මෙතන ඊට වඩා හොඳ න්‍යායක් තියෙනවා. ජනතාව දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ මේ රජයටත් වසර 5කට බලයක් දීලා තියෙනවා. එතකොට මේකේ වඩාත්ම හොඳම දේ තමයි සුදර්මන් මේ බලය ලබා දීපු මිනිස්සුන්ට මේ වෙලාවේදී මේක නිසියාකාරයෙන් කරගෙන යන්න අවශ්‍ය සහාය ලබා දෙන්න පුළුවන් නම් ඔය කරන එකතු වීමට වඩා යහපතක් සිද්ධ වෙනවා. මොකද ඔය එකතු වීමෙන් හොඳක් සිද්ධ වෙනවා නම් මගේ කිසිම විරෝධතාවයක් නැහැ. මොකද එහෙම ජාතික ආණ්ඩුවකට ගිහිල්ලා මොකද ජාතික ආණ්ඩුව පහුගිය කාලේ එක മന്ത്രി කෙනෙකුට ජාතික ආණ්ඩුව හැදුවනේ මේ රටේ.
ඔබට මතක ඇති එක മന്ത്രിව එකතු කරලා යහපාලන රජයෙන් ජාතික ආණ්ඩුව හදලා ඇමති ධූර ටික වැඩි කරගත්තා. දැන් මට සුධර්මන් මෙතෙන්ද කියන්න තියෙන මීට වඩා හොඳ සාධනීය පියවරක් විදියට මම දකින්නේ අර මං කියපු විදියට රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී විදියට බලයක් දීලා තියෙනවා. මේ බලය දීපු මේ බලය කුමන්ත්‍රණ වලින් පෙරලන්න උත්සාහ කරන්නේ නැතුව පළවෙනි දේ කරන්න ඕන විපක්ෂ ওই තරම් ජනතාව ගැන හිතනවා. ওই තරම් රට ගැන කැක්කුමක් තියෙනවා. ওই තරම් මේ වෙලාවේ කොවිඩ් මේ පිළිබඳ ඇතුළත තියෙන වසංගතය ගැන ජනතාව විඳින මේ දුක ගැන වේදනාවක් තියෙනවා නම් සැබෑ ලෙසම මේ රජයට සහ ජනාධිපතිවරයාට සාධාරණ විවේචනය කරාට කමක් නැහැ. හැබැයි පිටට පිහියෙන් අයින වැඩ කරන්න ඉඩ දෙන්න එපා. දැන් මං කියන්නේ උදාහරණයක් විදිහට අපි දැක්ක පහුගිය කාලය තුල නෙමෙයි අද වෙනකොටත් තියෙන මේ රටේ උද්ඝෝෂණ රැල්ල. මේ උද්ඝෝෂණ රැල්ල සුදර්මන් පහුගිය අවුරුදු 4 මාරදී අපි දැක්කේ නැහැනේ. දැන් මම සාධාරණ පුරවැසියෙක් විදිහට හිතන්නේ අවුරුදු 4 මාරක් මේ රටේ නැති අමුතු උද්ඝෝෂණ රැල්ලක් දැන් මේ රටේ ඇති වෙලා තියෙනවා. මේ ඇති වෙලා තියෙන්නේ මේ රටක් ආර්ථිකයක් විදිහට ශක්තිමත් වෙලාවක නෙමෙයි. රට කෙලින්ම හොම්බෙන් යන වෙලාවක තමයි මේ පඩි වැඩි කරලා ඉල්ලන්නේ. මේක කරන්න බැරි දෙයක් නේ සුධර්මන්. මේක දැන මේ බැරි දේවල් වලට උත්සාහ කරන්නේ මොකද්ද? කොහොමින් හරි ජනතාව විනාශ කළා හරි කමන්නේ බලය ලබා ගැනීම උත්සාහය තියෙනවා. ඉතින් මෙතෙන්දි සුධර්මන් මම අවසාන වශයෙන් මේ රටේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගෙන් එක ඉල්ලීමක් කරනවා. ඒක තමයි ඔබතුමන්ලාටත් වැරදිච්ච තැන් මේ පහුගිය අවුරුදු දෙකමාර තුල තියෙනවා. හැබැයි මේ වැරදිච්ච තැන් විදිහට මම දකින දේ තමයි සුධර්මන් හැමදාම මේ රාජපක්ෂ පවුලට වෙච්ච දෙයක් තමයි මම මේක උදාහරණෙන් ඔබ අපි අතීතයේ දැක්ක දෙයක් තමයි පිටට පිහියෙන් අයින මිනිස්සු හිටියා ගොඩක් වෙලාවල් වලට. ඇතැම් වෙලාවට විපක්ෂයේ චරපුරුෂයන් මේ රජයන් වල පාලනය අතර ගත්තා. මං හිතන්නේ පහුගිය අවුරුදු එකමාරය තුල මේ වෙච්ච ඇතැම් ව්‍යසනයන් වල අභ්‍යන්තර නිරීක්ෂණයක් කළා ආපසු හැරී බැලීමක් ජනාධිපතිවරයා ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයා රජයත් කළ යුතුයි. ඒ විමර්ශනයක් කළා කොතනද අපිට වැරදුනේ මේ මොකද හොඳ තීරණනේ. දැන් එතුමාම කියන විදිහට කාබනික පොහොර ගැන විශිෂ්ට තීරණයක්. මේ තීරණ ගැනීමේදී මේ තීරණ ක්‍රියාත්මක කිරීම කොහොමද අසාර්ථකුනේ කියන දේ. එහෙම නැත්නම් ගෑස් සිදුවීම. දැන් මම එදා පැහැදිලිව මීට කලින් මාධ්‍ය හමුවක් තියලත් කිව්වා මේ ගෑස් වල සංයුතිය වෙනස් කිරීමට යම්කිසි නිලධාරියෙක් සම්බන්ධ නම් ඔහුව වහාම අපරාධ නීතිය අතර අත්තරංගුට ගත යුතුයි කියලා. මෙන්න මෙවැනි ක්‍රමවේදයන් සකස් කරගත යුතු රජයේ පාර්ශ්වයෙන් නිවැරදි යුතු තැන් තියෙනවා. ඒ නිවැරදි යුතු තැන් තමයි විශේෂයෙන්ම තමන්ගේ අභ්‍යන්තරයෙන් ආරක්ෂා විය යුතුයි. මොකද ගොඩක් වෙලාවට වාමාංශික රජයන්ට මේ රටේ සිද්ධ වුණේ හැම වෙලාවම පිටට පිහියෙන් අයින සිදුවීම් තමයි මේ රටේ සිද්ධ වුණේ. මනෝජ් ගමගේ මහත්මයා ඔබතුමාට මේ අවසාන වශයෙන් බාධා කරනවා. නමුත් ඔබතුමා කිව්වද ඔබතුමා විපක්ෂයට ඇඟිල්ල දික් කරනවා විපක්ෂයේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණ ආණ්ඩුව ඇතුළේම අපි ඍජුවම කතා කරොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා ඔවුන් පැහැදිලිවම කියන ඔවුන්ගේ ඇතැම් පුද්ගලයන් ඇතැම් දේශපාලනඥයන් ඇතැම් පක්ෂයේ නිලධාරීන් පැහැදිලිවම කියනවා ඔව් අපි ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරනවා කියලා. ආණ්ඩුවේ ඇතුළේ ඉඳගෙන ආණ්ඩුවේ ප්‍රබල කොටසක් මේ විදිහට කියනකොට ඔබතුමා විපක්ෂයට ඇඟිල්ල දික් කරනකොට ඇටි ආණ්ඩුව ඇතුළේම තියෙනවනේ ප්‍රශ්නේ. ඒක මං හිතන්නේ අපිට බලා ගන්න පුළුවන් ඒ සුධර්මන් මැතිවරණයක් නිවේදනය කරාම ওই කට්ටිය ඉන්නේ කොතනද කියලා. මම කියන්නේ හැමෝම කියලා. මේ විවේචනයේ හැමෝටම නෙමෙයි. ඇතැම් පිරිස් මොකද අසීරු අවස්ථාවන් වලදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමග අතීතයේ පෙනී සිටි ඇතැම් චරිත ගැන මම එහෙම කියන්නේ නමුත් ඇතැම් මිනිස්සු අපි දන්නවා මේ අවුරුදු 4 මාරක්ම යහපාලන රජයේ මුක්කු ගහගෙන ඉඳලා අවසන් මොහොතේ ආපු පිරිසක් මේ ආණ්ඩුව තුල ඉන්නවා. ඔවුන් ගැන අපි මීට වඩා විමර්ශනශීලීව බැලිය යුතුයි. මොකද මේ ආණ්ඩුවේ කවුද ඒ කට්ටිය? කවුද කට්ටිය? අපි නම් ගම් කියන්න ඕනේ නැහැ. මොකද මට නම් ගම් කියන්නේ මේ වෙලාවේදී හරි අපි හැමෝම දන්න දෙයක්. එවැනි පිරිස් ඉන්නවා. ඉතින් ඕනම ආණ්ඩුවක් අප්‍රසාදයට පත් කරන පිරිස් ආණ්ඩුව තුලම ඉන්නවා. සමහරක් වෙලාවදී සමහරක් වෙලාවට ඔය කියන මැති ඇමතිවරුන් අතරින් ඉන්නවා මීට වඩා 5-10ක් ඉවත් කර යුතු මම ස්වාධීන මම මේ රටේ පුරවැසියෙක් විදිහට දකින්න ඉඳන් මොකද ආණ්ඩුව අප්‍රසාදයට පත් කරුව ඇතැම් මැති ඇමතිවරු දිහා බැලුවම. ඉතින් ඒක නිසා මම හිතන ආණ්ඩුවේ පැත්තෙන් එකක් දෙයක් තියෙනවා සාධාරණව Tamanගේ මේ අවුරුදු එකමාර තුළ විවේචනයකට ආපස්සට යා යුතුයි. ඒ විවේචනයේ ආපස්සට යා යුතුයි කියන ආණ්ඩුව ගෙදර යා යුතුයි කියන දේ නෙමෙයි. මොකද අවුරුදු එකමාරක් කරපමණින් ආණ්ඩුවට ගෙදර යනවා කියනවා නම් මේ රටේ පුරවැසියන් විදිහට අපිට ඒක සතුරු වෙන්න බෑ. මම මේ රටේ ජනතාවට කියන අනිත් කාරණේ තමයි ඔබ විශේෂයෙන් මතක තියාගන්න දැන් මෙතුමාලා හැම වෙලාවෙම කියන ඉතිහාසය අමතක කරන්න කියලා නෑ. ඉතිහාසය දිහා බලන්න. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඊටාම ශක්තිමත් ආර්ථිකයක් මේ රටේ නිර්මාණය වෙනකොට එතුමියව හංවඩු ගහලා එතුමිය මේ රටේ ඉතිහාසයේ කුණු බක්කියට වීසි කරන්න කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට මම හොඳම උදාහරණයක් ගන්නම් සුධර්මන්. අපි කාගෙන් හරි ඇහුවොත් මේ රට නිදහස හම්බුනේ ඇත්තටම හරියටම කවද්ද කියලා හැමෝම කියන්නේ 1948. කවුද නිදහසේ ප්‍රියා ඩී.එස්. සේනානායක මැතිතුමා. ඇත්තටම අපිට නිදහස ලැබුණේ එදා නෙමෙයි. එදා ලැබුණේ අපිට අර්ධ නිදහසක්. හැබැයි සිරිමාව බණ්ඩාරනායක මැතිනිය තමයි එඩිතර තීන්දුවක් අරගෙන එළියට ගිහිල්ලා වෙනමම රැස්සලා මේ රටේ ජනරාජ්‍ය ව්‍යවස්ථාවක් හදලා අර මහරජිනගෙන් මිදුනේ හරියට 1972. හැබැයි මේ රටේ තරුණයන්ගෙන් 1990 පස්සේ ඉපදිච්ච තරුණයන්ගෙන් ඇහුවොත් මේ ඉතිහාසය දන්නේ නැහැ සුධර්මන්.
මේ රටේ කොහොමද LTT වසර 30ක යුද්ධයක් ඇති වුණේ කියලා මේ රටේ තරුණ ජනතාව දන්නේ නැහැ. මේ රටේ ආර්ථිකය 1978න් පස්සේ සියලුම දැන් විකිණීම ගැන කතා කරන හරිම විහිළුවක්. මේ රටේ තියෙන සියලුම ආයතන ටික විකුණලා දාලා සියලුම ආයතන ටික කීයට හරි විකුණලා දාලා සල්ලි හොයාගත්ත එක්සත් ජාතික පක්ෂ රජයේ ඒ ක්‍රියාකලාපයන් නිසා තමයි අද අපි මේ තත්ත්වෙ ඉන්නේ. ඉතින් ඉතිහාසය ගැන බලන්න මම කියන්නේ යම්කිසි ජනාධිපතිවරයෙකුට හෝ අග්‍රාමාත්‍යවරු රජයකට වේවා අපි ජනතාව විදියට බලයක් දුන්න නම් මේ විපක්ෂයෙන් පරදිච්ච වියරුවෙන් කෑ ගහන විපක්ෂයෙන් කියන දේ විතරක් විශ්වාස කරන්න එපා. ඔවුන්ට බලය දීපු කාලය තුල වැඩ පිළිවෙල කරගෙන යන්න ඉඩ ලබා දෙන්න සාධාරණ කාලයක් ලබා දෙන්න. ඒ සාධාරණ කාලයේදී අසාර්ථක නම් ඔවුන් නැගිටර යවන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි නැවතත් මඩවලට බොරු වලට පච වලට රැවටුනොත් අර 2015න් පස්සේ අත්වෙච්ච ඉරණමට වඩා මහා භයානක ඉරණමක් මේ සැරේ මේ රටට අත් වෙනවා සුධර්මන්. ඒක නිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න, ඉතිහාසය තුල ජීවත් වෙන්න එපා. හැබැයි පාඩම් ඉගෙන ගන්න ඉතිහාසය තුල මේ රටට වින කරපු දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපයන් අමතක කරන්න එපා. ඔවුන් පෙරවාගෙන ඉන්න දැන් මේ සුදු පිරිවට නිසා. දෙහිවින් ස්තුතියි අන්තේනවා අද තුලාව දේශපාලන සංවාදයක් සමග ඔබ එකතු වීම පිළිබඳව. නීතිඥ රන්ද වැලියන්ගේ මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට අද තුලාව දේශපාලන සංවාදයක් සමග එකතු වීම පිළිබඳව. නීතිඥ සුදත් ජයසුන්දර මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට අපත් සමග එකතු වීම පිළිබඳව. නීතිඥ තුෂාර දිසානායක මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමාට අපත් සමග එකතු වීම පිළිබඳව. නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා බොහොම ස්තුතියි අපත් සමග එකතු වීම පිළිබඳව. අපි අද සාකච්ඡා කරේ මේ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳව. අපි ලබන සතියේ සූදානම් මේ පිළිබඳ වූ තවත් කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න තුලාව දේශපාලන සංවාදයෙන්. ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 10:25ට තුලාව දේශපාලන සංවාදයෙන් හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.